ඊළඟට මුදිතාව කියන්නේ මොකද්ද? මුදිතාව කියලා කියන්නේ මේ සතුටු වීම. සතුටු වීමේ ලක්ෂණය. දැන් ඕකත් ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් දෙආකාරයි. දැන් ලෞකික වශයෙන් අපිට යමක් සතුටු වෙන නම් අපිට ඒකට ආමිෂ කියනවා. ආමිෂ ප්‍රීතිය කියලාත් කියයි. දැන් ආමිෂමේ ප්‍රීතියක් තියෙනවා. මොකද්ද? යම්කිසි ආකාරයකින් මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය වස්තු නැත්නම් ඒ අරමුණු සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු යනාදී වශයෙන් ඒ අරමුණු ළඟා කර ගැනීමට හැකියාව ලැබුණාම අපි සතුටු වෙනවා. ඇහැ පිනවන රූප ලැබුණාම සතුටක් හට ගන්නවා. කන පිනවන ශබ්ද ලැබුණාම සතුටක් හට ගන්නවා. මේ විදිහට ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවීමෙන් ආස්වාදයක් බලාපොරොත්තු වෙන ලෝක සත්‍යය ඒ වස්තුන් ලැබුණාම සතුටු වෙනවා. එතකොට පින්වතුනි තව කෙනෙක් ඒ වස්තුන් ලබාගෙන මෙන්න මෙතන නම් ගැඹුරු තැනක් තියෙන තේරුම් ගන්න. කියන්නේ සියුම් තැනක්. තව කෙනෙක් මෙන්න මේ කාම වස්තු ළඟා කරගෙන සතුටින් ජීවත් වෙනවා දැක්කහම ඒකේදී සතුටක් ඇති වෙනවා නම් අන්න ඒක ලෞකික මුදිතාවට අයිති වෙනවා. දැන් අපි හිතමු අල්ලපු ගෙදර මිනිසයන්ටත් ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන සතුටින් ජීවත් වෙන්න අවස්ථාව ලැබුණා. දැන් ඒක දැක්කහම තමන්ගේ හිතේ සතුටක් ඇති වෙනවා නම් අන්න ඒක ලෞකික මුදිතාවට අයිති වෙනවා. ඉතින් තව කෙනෙක් සැප විඳිනවා දැකලා, තව කෙනෙක් මේ දුකෙන් නිදහස් වෙනවා දැකලා, තව කෙනෙක් තුල තිබිච්ච පීඩාවන් අසහනයන් දුරු වෙනවා දැකලා තමන්ගේ හිතේ සතුටක් ඇති වෙනවා නම් ලෞකික වශයෙන් ලෝකයේ ඇතුලේ එහෙනම් ඒකට කියනවා ලෞකික මුදිතාව. එතකොට තව කෙනෙක් ගෙයක් දොරක් හදාගෙන කසාදයක් බැඳගෙන යාන වාහන අරගෙන රස්සා කරගෙන රස්සා වැඩි දියුණු කරගෙන ව්‍යාපාර කරගෙන ව්‍යාපාර වැඩි දියුණු කරගෙන ඒ පුද්ගලයා ලබන සැප සම්පත් බහුල වෙන්න ගත්තාම ඒ දිහා බලාගෙන අපිට සතුටු වෙන්න පුළුවන් නම් එතන තියෙන ලෞකික මුදිතාව. දැන් ඒකයි මම කිව්විසලා දැන් මව්පියන් තුළ තියෙන කරුණා මුදිතා මෙත්තා කරුණා මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන ගුණධර්ම හතර වෙනම විග්‍රහ කරන්න ඕන. ඒතර බලා ගන්න පුළුවන් මව්පියන් තුළ තියෙන කේබඳු ගුණයක්ද කියලා. එතකොට බින්දුතුනේ එහෙමනම් අන ලෞකික මුදිතාව කියලා කියන ඕකට. අඩුම තරමේ මිනිසය තුළ ලෞකික මුදිතාවවත් නැහැ. අර ලෞකික කරුණාවත් බොහෝම සුළු වශයෙන් තමයි මිනිසෙක් තුළ තියෙන්නේ. ඕන්තරම් පිහිටක් අවශ්‍ය මිනිස්සු ඉන්නව සත්තු ඉන්නව දැක්කේ නෑ වගේ යනවා. වැඩි ඕන්නේ අර තියෙන්නේ ගීතයකත් අර පන්සලක් පල්ලියක් කෝවිලක් දකින්නකොට හුනස්තෙන් නැගිටිමින් වදිනවා හදින් නැති භක්තියක් නෙත පුරා තවරගෙන අඩවන්ව නෙත්බරව බලනවා කිය. ඕකේ තියෙනවා යම්කිසි රෝගියෙක් හරි ගැබිනි මවක් හරි වයසක පුද්ගලයෙක් හරි දැක්කහම මොකද වෙන්නේ? අනන්තයෙන් කවුළුවෙන් අනන්තයේ සොයනවා. ඈත බලාගෙන ඉන්නවා. අර ජනේලෙන් ඈත බලාගෙන ඉන්නවා කොතනද બોලේ අනන්තය තියෙන්නේ කියලා. ඇයි මේ පැත්ත බැලුවොත් එහෙම සීට් එක දෙන්න වෙනවා. අර තියෙනවා කරුණාව වෙහෙර මළුවේ දේවාලේ කෝවිලේ මිනිසාට මතක නැතිවේ ගේ ගාව මායිමි. ව්‍යවහාරික නිසා ගීතයකනුත් පෙන්වන්න ඕන ධර්මයේ. ඒ කියන්නේ වෙහෙරට ආවහම පන්සලට ආවම කරුණාව දෝර ගලනවා. කරුණා ධාරයේ සැනසෙනවා. කරුණාව වෙහෙර මළුවේ දේවාලේ කෝවිලේ තියෙන්නේ. කරුණාවෙන් බරිත ජීවිතේ වෙලාවට. මොකද වෙන්නේ? මිනිසාට මතක නැතිවේ ගේ ගාව මායිමේ. ගෙදර ගාව මායිමට එනකොටම කරුණා ඉවරයි කවුද යකෝ කියලා එතනින් එහාට ආරම්භ කරන්නේ යාගේ ජීවන වැඩ පිළිවෙල එතනින් එහා පැත්තට. එහෙනම් අර මෛත්‍රී කරුණාව යනු ඔවුන්ට නිකන් වචන විතරයි වචනවත් නෙමෙයි ජීවිතේ එහෙම දෙයක්වත් නෑ කොටින්ම. ඒකනේ දුගතියටම යන්නේ මැරෙන තරම. ඉතින් එහෙනම් මෛත්‍රී කරුණාව කියලා එකක් කොහොමද නැහැ ලෞකික වශයෙන් උත් අඩුම තරම. ලෝකෝත්තර වශයෙන් කොමක් කතා කරනු. මුදිතාවත් එහෙම. මුදිතාවේ අනිකුත් ලක්ෂණ. මුදිතාවේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණ මොකක්ද කියලා බලන්න ඕන. මුදිතාව කිව්වේ තව කෙනෙක් සැප විඳිනවා සතුටින් ඉන්නවා දැක්කහම හිතේ ඇති වෙන සතුට. හැබැයි ඕක නෑ සාමාන්‍ය මිනිසෙකු තුළ ලෞකික මුදිතාවවත් නෑ. ලෝකෝත්තර මුදිතාව ගැන කුමක් කියනුම? ලෞකික මුදිතාවත් නෑ කිව්වේ මොකද්ද? තව කෙනෙක් සතුටෙන් සුවෙන් වාසය කරනවා දකින්න බෑ කටේ මේ ඇහි කටු අයිනෝ වගේ ඊර්ෂ්‍යාව ඇති වෙන අන්න ඊර්ෂ්‍යාව අවිද්‍යාවේ ඵලය. අන්න අවිද්‍යාවේ ඵලය ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ඒ කියන්නේ ඊර්ෂ්‍යාව කියන්නේ මොකක්ද? තව කෙනෙක් සැපසේ වාසය කරනවා දැක්කහම
සුවසේ වාසය කරනවා දැක්කම හිතේ ඇති වෙන අසහනෙ මෙන්න මේකට කියන ඊර්ෂ්‍යාව. ඒකයි කිව්වේ තව කෙනෙක්ගේ දියුණුව දකින්න බෑ එහි කටු අයින්නවා කියලා. එහෙනම් බලන්න පින්වතුනි අර ඔය එක එක වාහන වලත් ගහගෙන යන රුසියාවට වඩා ලොකු ඊර්ෂ්‍යාව කියලා. එහෙනම් බලන්න මුදිතාව කොයින්ද ඒ ජීවිතවල. එහෙමනම් අඩුමතරමේ මුදිතාව කියන වචනවත් උන් දන්නේ නැහැ. ඇහුවොත් එහෙම. මුදිතාව කෙසේ වෙතත්. එතකොට එහෙනම් ඊර්ෂ්‍යාවෙන් පෙලිපෙලි ඉන්නේ. අර මෛත්‍රිය වෙනුවට වෛරය තියෙන. ලෞකික වශයෙන්වත් නැහැ ඒක. අර මෛත්‍රිය වෙනුවට වෛරය තියෙන. කරුණාව වෙනුවට හිංසාව තියෙන. මුදිතාව වෙනුවට ඊර්ෂ්‍යාව තියෙන. ලෞකික මුදිතාවවත් නැහැ. එහෙනම් මුදිතාව කියන්නේ අනිකාගේ සැපය ඉදිරියේදී ඇති වෙන සතුට. එහෙනම් පින්වතුනි ලෞකික මුදිතාවක් නැහැ මිනිස්සුන්ට. හැබැයි බණ ඇහුවට පස්සේ ලෞකික මුදිතාව විතරක් නෙමෙයි ලෝකෝත්තර මුදිතාවත් වැඩෙනවා. ලෞකික මුදිතාව ඉක්මවාගෙන ලෝකෝත්තර මුදිතාව වැඩෙනවා. ඉතින් ලෞකික මුදිතාවත් වෙනවා ආර්ය පෘථග්ජ කල්යාණ පෘථග්ජන භාවය තුලදී. ඊට පස්සේ ලෝකෝත්තර ධර්මය අවබෝධ වුණාම ලෝකෝත්තර මුදිතාව වැඩෙන්න පටන් ගන්නවා. එහෙනම් ලෝකෝත්තර මුදිතාව කියන්නේ මොකද්ද? එහෙනම් ලෝකයා මේ කම්සැපය තුල සැප විඳිනවා කියලා හිතාගෙන විනාශ වෙනවා. අර කකුලුවා අර දියසැලිය දිය රත් වෙන තුරු දිය කෙලිනවා වගේ. කම් කෙලියේ යෙදෙන ලෝකයා දැකලා මේ ලෝකයා මෙන්න මේ කාමයේ නිසාම මොනතරම් විනාශයකට විපතකට පත් වෙන්නේ කියලා ආර්ය ශ්‍රාවකයෝ දකිනවා. ඒ දැක්කහම මේ අය ප්‍රාර්ථනා කරනවා අනේ මේ ලෝක සත්වයෝ මේ කාමයේ නැමැති දුකෙන් නිදහස් වේවා කියලා. එදාට මොකද වෙන්නේ? ඒ ලෝක සත්‍යෝ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මයට අනුකූලව ජීවත් වෙමින් මේ කාම සැපයෙන් නිදහස් වෙනකොට අන්න ඒක දකින්න ආර්ය ශ්‍රාවකයන්ට ඇති වෙන මහ සතුටක්. අනේ මේ මිනිස්සුත් මෙන්න දුකෙන් නිදහස් වෙනවා. මෙන්න මේ මිනිස්සුත් දුකෙන් නිදහස් වෙනවා. එදාට ಜಾති ආගම් කුලමල ભેද මොකුත් නැහැ. කවුරුන් නමුත් මේ සංසාරයේ අසරණ මිනිස්සුયો සත්‍යෝ ඒ අය දුකෙන් නිදහස් වෙනවා දැක්කම බනහල අන්න ඇති වෙන සතුට. නමුත් පින්වතුනි ඔය සතුට නැහැනේ සාමාන්‍ය මිනිසෙකු තුල. ඔය මුදිතාව කියන එක නැහැ ගොඩක් අය තුල. මම මේ අත්දැකීමකින් කියනවා ඔබට විවහාරිකයි ධර්මය. ඒ නිසා බොරු දේවල් කියලා වැඩක් නැහැ. ඒ කියන්නේ බොරු දේවල් කියලා අදහස් කරන්නේ මේ ලෝකයට නොතේරෙන්නා වූ න්‍යාය ධර්ම කිය මේකයි ධර්මය කියලා බොරු තම තමන්ට හිතන න්‍යාය කිව්වට වැඩක් නැහැ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ ජීවිතය තුළින් දකින්න පුළුවන් න්‍යායක්. ඒකයි ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ කිව්වේ. තමන්ටම දකින්න පුළුවන් කියන එක. එහෙම නැතුව ලෝකයේ නිකම් මේ කොයි හරි පොතක පතක තියෙන ලියවිච්ච එකකට නෙමෙයි ධර්මය කියන්නේ. ධර්මය කියන්නේ මේ ජීවිතේ හැසිරීම. මේ සිත කය දෙකේ හැසිරීම. ඒ සිත කය දෙකේ හැසිරීම අවබෝධ කරගත්තොත් තමයි අන්න මේ සිත කය දෙක හසුරුව ගන්න පුළුවන් නිසි ආකාරයෙන්. ඒ කායත් හසුරවන්නව සිත තමයි ප්‍රධාන වශයෙන්ම අවබෝධ කරගන්න ඕනේ. එතකොට පුළුවන්කම ලැබෙනවා අන්නේ සිතට ඒ සිත කය දෙක නිවැරදි ආකාරයෙන් පරිශීලනය කරන්න. අන්න එතන ධර්මයේ හැසිරීම තියෙන්නේ. දැන් අපි මේ බණ දේශනා කරන ලෝතුරු ආරණ මේ දහම් මණ්ඩපේ ඉඳගෙන. පින්වතුනි සමහර පිරිසක් ඉන්න මේ අත්දැකීමෙන් මේ කියන දෙයක්. සමහර පිරිසක් ඉන්න මේ දහම් මණ්ඩපේ පවත්වාගෙන යනකොට කැමති නැති. ඒ පිරිස් මේ ගොඩක් වෙලාට මේ අන්‍ය බාහිර මේ වෙන රටක ත්‍රස්තවාදී කල්ලිය කියන පිරිසක් නෙවෙයි. එහෙම නැත්නම් ඒ කට්ටිය මේ යොදුන් ගණන් දුර ඈතින් අයත් නෙවෙයි. මේ ධර්මයත් එක්කම ගැවසෙන මේ ඒ ළඟපාතම වසන. එහෙම පිරිසක්. ඒ කියන්නේ මේ ධර්මයත් එක්ක නිතර ඇසුරු කරන පිරිසක්. එහෙම අය කියාගත්ත පිරිසක්. මෙන්න මේ පිරිස කැමති නැහැ. ධර්මයේ තව පිරිසක් අහනවට. ඒ අයට ඒක මහා හිංසනයක්. ඒ අයට ඒක බලන් ඉන්න බෑ. තව මිනිස්සෙක් ධර්ම අවබෝධය ලැබුණොත් බලන් ඉන්න බෑ. තව කෙනෙක්ට මේ ධර්මය ඇහෙනවා බලන් ඉන්න බෑ, අහන් ඉන්න බෑ. ලෝකේ අනිකුත් මිනිස්සු මේ ධර්මයට කන් දෙනවා, දරා ගන්න බෑ. එතකොට මොකද කරන්නේ? විවිධාකාර අපවාද උපාද කරමින් මේ දහම් මණ්ඩපේ විනාශ කරන්න උත්සාහ ගන්න පුළුවන්. එහෙම බවට ඕන තරම් අපට ආරංචි ලැබෙන අපි එවෙන් සැලෙන්නේ නැහැ. ඒ අය කරගන්න දේවල් වල විපාක ඒ අය විපාක වලට ඒ අය මුහුණ දෙවි. නමුත් පින්වතුනි බලන්න ඔබ නුවණින් කල්පනා කරලා බෞද්ධයෝ කියලා කිව්වට, බණ අහනවා කියලා කිව්වට, ධර්මාබෝධයෙන් යුක්තයි කියලා කිව්වට මේ මිනිසයන්ට තව මිනිසෙක් බණ අහන එකටවත් සතුටක් ඇති වෙන්නේ නැහැ. තවම ඒකටත් අපවාද කරනවා, උපවාද කරනවා, නිඳා කරනවා, එක එක කඩාකප්පල්කාරී ක්‍රියාවන් කරනවා. එතකොට කල්පනා කරන්න ඒ බඳු මිනිස්සුયો ඔබ නුවණින් කල්පනා කරන්න
තව මිනිස්සෙක් බණ අහලා ඒ කියන්නේ තම මිනිස්සෙක් බණ හැව කියලා තමන්ගෙන් මේ තුට්ටුවක්වත් වැය වෙන්නේ තමන්ගේ ඇඟේ එක ලොං ගහක්වත් හැලෙන්නේ එහෙම වෙලා තියෙද්දි තමන්ට කියන අංශු මාත්‍රකවත් බලපෑමක් නැහැ තව මිනිස්සෙක් බණ අහලා නිවන් දැක්කා කියලා. එහෙම තියෙද්දි තව මිනිස්සෙක් බණ අහනවට කැමති නැතුව ඒකට විවිධාකාර විරුද්ධ කතා කියමින් හැසිරෙන්නේ මිනිස්සෙක්. ඒ ලෝකෝත්තර ධර්මය පිළිබඳ අවබෝධය නිසා කො ලෝකෝත්තර මුදිතාව. ඒ ඔබම කල්පනා කරන්න ඒ බඳු මිනිස්සු ගිහි ජීවිතවල මොනතරම් නිඳිත ආකාරයෙන් ජීවත් වෙනව ඇද්ද? ඒ කිව්වේ ඔවුන් ගිහි ජීවිතවල මොනතරම් ඊර්ෂ්‍යා සහගත පැවැත්මකින් යුක්ත ඇද්ද? ඔවුන් අනිවාර්යයෙන්ම උන්ට ලෝකෝත්තර ධර්මය අවබෝධ වුණා නම් කවදාවත් තව මිනිස්සේ බණපදයක් අහලා නිවන් දකින්නට අකමැති වෙන්නේ නැහැ. සතුටක් ඇති වෙනවා. මහා සතුටක් ප්‍රසාදයක් හිතේ. ඒ ප්‍රසාදය ඇති වෙන වෙනුවට තව මිනිස්සේ බණ අහනකොට ඒකටත් ඊර්ෂ්‍යාව ඇති වෙනවා නම් ඒ අනිවාර්යෙන් පවිතු සිතක්. එතකොට කල්පනා කරලා බලන්න ඒ බඳු මිනිස්සුયો ගෘහ ජීවිතවල මිනිස්සුන්ට කොයිතරම් ඊර්ෂ්‍යා කරනව ඇද්ද? ඒ අය ශාසනයටත් එසේ ඊර්ෂ්‍යා කරනවා නම් ශාසනික කාර්යයන්ටත් එසේ ඊර්ෂ්‍යා කරනවා නම් එච්චර කුහක නම් ඔහුන්ගේ ඔන් කොහේ ලෝකෝත්තර මුදිතාවක් දකින්නද? කවදාවත් අත්දකින්නේ නැහැ ලෝකෝත්තර මුදිතාව. කවදාවත් ඔවුන්ට සතුට ඇති වෙන්නේ නැහැ. ඒ ආත්මාර්ථකාමීත්වෙන් දැඩිව ඔද වැඩුණා වූ ඒ අසත්පුරුෂ මිනිස්සු මෙලවත් නැති කරගෙන පරලොවත් අහිමි කරගන්නවා. නිවන කොහොම වුණත් නිවන් දකින්නු කෙසේද? ඔවුන්ට මෙලොව වශයෙන්වත් සැපතක් උදා වෙන්නේ නැහැ. කාන්තෙන් දුකටපත් වෙනවා. මොකද ඒ දුර්ගුණය උන්ට කවදා සැපත පිණිස හේතු වෙන්නේ නැහැ. එහෙනම් පින්වතුනි එහෙනම් ලෝකෝත්තර මුදිතාව යනු තව කෙනෙක් තව මිනිස්සෙක් බණපදයක් අහලා අවබෝධයටපත් වෙලා ඒ අය සසර දුකෙන් නිදහස් වෙනවා. කොහොමද කාමයෙන් වෙන් වෙනව දැකලා ඇති වුණු සතුට? දැන් ඔබට දැන් අහන්න හම්බ වෙනවා සමහර පින්වත් තරුණ පිරිස් විශේෂයෙන්ම මහාන වෙනවා කියලා කියන්නේ. අන්නේ මහාන වෙනවා කියලා කිව්වහම පැවිදි වෙනවා කියලා කිව්වහම ඔබේ හිතේ සතුටක් ඇති වෙනවා නේ සාදු සාදු. අනේ එසේම වේවායි ප්‍රාර්ථනාව ඔබේ පැතුමේ ආකාරම ඉස සාධනය වෙත්වා. අනුබලන මුදිතාව. දැන් මේ සැපේ Tamanට ලැබිච්ච එකක් නෙමෙයි අනුන්ට ලැබෙන එකක්. අනුන්ට ලැබෙන සැපේ ඉදිරියේ අපට මහා සතුටක් ප්‍රසාදයක් හට ගන්නවා නම් අන්න එකට කියනවා ලෝකෝත්තර මුදිතාව. එහෙනම් ලෞකික මුදිතාව ඇති උනේ කොහොමද? අර ලෝකයා පුළුවන් තරම් කාමසප රැස් කර ගන්නකොට කාමී හැසිරෙනකොට එක ව්‍යාපාරයක් තියෙන මිනිහා ව්‍යාපාර දෙකක් ඇති කර ගන්නකොට ව්‍යාපාර 3 4 5 6 7 8 9 10 යන ආදී වශයෙන් වැඩි වෙනකොට ඒ දිහා බලාගෙන ඉඳලා මුදිතාවක් ඇති කරගත්තා. ඒක ඇවිල්ලා ලෞකික මුදිතාව. ඒකත් ඇවිල්ලා ඉරිසියාවෙන් ගෙනිච්ච ස්වභාවය. නමුත් ලෞකික ධර්ම හැමතිස්සෙම අර පෘථග්ජන ධර්ම නිසාම ඒව ඇවිල්ලා හැමතිස්සෙම ලෝකයේ ඇතුලේ කාමයේ අග්‍ර කරගත්තා වූ ධර්ම. ඒ නිසා මොකද වෙන්නේ? ලෞකික වශයෙන් තව කෙනෙක් කාමසප වැඩි කරගන්නවා කියලා දැකලා සතුටු වෙන එක ඇත්තටම මුදිතා වුණාට ඒක හැබෑ සතුටක් නෙවෙයි. හැබැයි ඒ සතුටවත් නැති තැන මහ විනාශයක් තියෙනවා. ඒ කියන්නේ හැමෝටම නිවන් දකින්න බෑනේ. හැමෝම නිවන් දකින්නේ නැහැ. එහෙනම් ලෝකේ ගමන් කරන පිරිසකුත් ඉන්නවා. ඒ අයගේ සැපසිද්ධිය, ඒ අයගේ සුභසිද්ධිය ඉවසන්න පුළුවන් ඉදී හැකියාවක් ලෞකික මුදිතාව තුලවත් තියෙන්න ඕන. එහෙනම් ඒකත් නැත්තම් එතන තියෙන ඊර්ෂ්‍යාව. ඒකත් නැහැ. එහෙනම් ලෝකෝත්තර මුදිතාවේදී පෙන්වා දෙන්නේ මොකද්ද? අර ලෝකේ සත්‍ය ආමිෂේ ලෝකාමිෂේ වර්ධනය කරගෙන එහෙම නැත්තම් කාමසප සම්පත් වර්ධනය කරගෙන ලබන සතුට සැබෑ සතුටක් නොවේ. ඒ සතුට දිහා බලලා අපි සතුටු වුණාට ඇත්තටම අපි සතුටු වෙලා තියෙන්නේ ඔහු විනාශයටපත් වෙන ආකාරය දැකලා. නමුත් ඒක තේරුම් ගන්න අපිට ඥානයක් නොතිබිච්ච නිසා අපි හිතුවා ඒක හරි කියලා. අර එක ව්‍යාපාරයක් තියෙන කෙනා ව්‍යාපාර 4 5ක් යන ආදි වශයෙන් වර්ධනය කරගන්නකොට අපි සතුටු වුණේ එයාට හරියනවා කියලා හිතාගෙන. හැබැයි ඇත්තටම උනේ හරි ගිය එක නෙවෙයි වැරදිච්ච එක. මොකද ව්‍යාපාර පැත්තෙන් ලාභය උපයන්න පුළුවන්. හැබැයි ඔහුගේ ඒ මට්ටමටම කෙලෙස් වර්ධනය වෙනවා. උපාදාන තර වෙන්න මොකද වෙන්නේ? කර්ම භවය පෝෂණය වෙන උපාදාන පත්‍ය භවෝ. එහෙනම් මොකද වෙන්නේ? භව පත්‍ය ජාති අත්තිකම් භව අත්ති උප්පත්ති භව. කර්ම භවය යම්සේද උප්පත්ති භවයේසෙයි. එහෙනම් ඒ අවිජ්ජාව තර වෙනවා. ව්‍යාපාර වැඩි වෙනවා කියලා කියන්නේ එන්න එන්න අවිජ්ජාව දැඩි ලෝභය තර වෙනවා. දැඩි ලෝභය තර වෙනවා කියලා කියන්නේ මොකද? එන්න එන්න කෙලෙස් වර්ධනය වෙනවා කියන එක. එන්න එන්න කෙලෙස් වර්ධනය වෙනවා කියන්නේ මොකද? එන්න එන්න සංසාර දුක්ඛ ස්කන්ධය බලවත් වෙනවා කියන එක. එහෙනම් අපි එදා ධර්මාබෝධයෙන් තොරව එබඳු ආකාරී ලෝකයා දැකලා, ඒ කියන්නේ කාම සැප සම්පත් වර්ධනය කරගන්නා ලෝකයා දැකලා සතුටුන් අනවබෝධය නිසා. නමුත් ඒක ලෞකික මුදිතාවට අයිති. ඉරිසියා කරනවට වඩා සතුටු වෙච්ච එක හොඳයි. මොකද ඉරිසියා කිරීමෙන් Tamanටවත් අනුන්ටවත් යහපතක් අත් වෙන්නේ නැහැ. දැන් අනුන් කාම සැප විඳිනවා දැකලා
අනුන්ගේ කාමයන් වර්ධනය වෙනවා දැකලා කෙනෙක්ගේ හිතේ සතුටක් ඇති වෙලා ඒ සතුට එයා භුක්ති විඳ කියලා එකෙන් පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. කිසිම ආකාරයකට පාපයක් සිද්ධ වෙන්නේ සතුට දැකලා ඉරිසියාවක් ඇති වුණොත්. ඒ නිසා මෙතන පෙන්වන්නේ ලෝකෝත්තර ධර්මයේ ගැඹුරින් තේරුම් ගන්න සියුම්ම. එතන ලෞකික මුදිතාවේදී තව කෙනෙක් කාමසැප විඳිනවා දැකලා එහෙනම් කාම සම්පත්තිය බහුල කරගන්නවා දැකලා සතුටක් හිතේ ඇති වෙනවා. ඒක පාපයක් එහෙම නෙවෙයි. හැබැයි අකුසලයක්. පාපය අකුසලය කියන්නේ එකන්නේ දෙකක්. පාපය කියන්නේ දුක් පාපය කියන්නේ හැම විටම දුගතියට යන්න උපකාර කරන ධර්මයකට. පාපය කියන්නේ. අකුසලය කියන්නේ සංසාරේ රැගෙන යන්නා වූ ලක්ෂණයකට. එතකොට ධර්මයකට. එහෙනම් පින්වතුනි දැන් අකුසලයෙන් තමයි දුගතිය සහ සුගතිය දෙකේම උපද්දන්නේ. එතකොට දැන් තව කෙනෙක් ලෞකික වශයෙන් සැප සම්පත් විඳිනවා කිය දැකලා ඇති වෙන සතුට ඒක ඇවිල්ලා පාපයක් නෙවෙයි අකුසලයක් ලෝක විශ්ය තුල. ඒ කියන්නේ සුගතියට යන්න ඒක උපකාර වෙනවා. හැබැයි සුගතියට යෑමත් ආර්ය විනය තුල අකුසලයක්. ඒ අර්ථයෙන්. ඒ නිසා ආර්ය භාවයට පත්වෙච්ච දවසක් කවදා හරි දකින්නවා අපි මෙච්චර කාලයක් මිනිස්සු මෙහෙම කම්සැප උදා කරගන්නවා දැකලා කාමසහක බහුල කරගන්නවා දැකලා අපි සතුටු වුණානි. ඇත්තටම සතුටු වෙලා තියෙන්නේ මිනිස්සු දුක් විඳිනවා දැකලානේ. යනාදි වශයෙන් අවබෝධයටපත් වෙනවා. අවබෝධයටපත් වුණාට පස්සේ අනු ලෝකෝත්තර මුදිතාව ඇති වෙනවා. එහෙනම් එදාට ලෝකෝත්තර මුදිතාව හේතුව මොකද්ද ඇති වෙන්නේ? අන්නර පුළුවන් තරම් අර ලෝකයා කාමෙන් වෙන් වෙනවා දැකලායි දැන් සතුට උපදින්නේ. කලින් සතුට හටගත්තේ කාමයේ හා එක් වෙනවා දැකලා. දැන් සතුට හටගන්නේ කාමෙන් වෙන් වෙනවා දැකලා. ඒ කාලේ ඔබ නුවණින් කල්පනා කරලා බලන්න ඔබ හිටපු තත්ත්වයට එක්ක ඒ කාලේ ඔබේ ළඟම යාළුවෙක් කසාද බඳිනවා කිව්වොත් ඔබ හරි ෂෝක් හරි සතුටුයි හරි ෂෝක් කිය උඩ පයින්ට ඇති. හැබැයි ඒ කාලේ ඔබේ යාළුවෙක් පැවිදි වෙනවා කිව්වනම් අනේ ඇයි මහාන වෙන්නේ අනේ එපා පිස්සුද ඔයාට මහාන වෙන්නේ පිස්සුද මේ තරුණ කාලේදී යනාදි වශයෙන් වළක්වන්න ඇති. ඒ කාලේ. එහෙනම් ඒ කාලේ ඔබේ යාළුවෙක් කසාද බඳිනකොට ඔබ සතුටු වුණා පැවිදි වෙනවා කිව්වම ඔබ දුක් වුණා. දැන් බලන්න ඒකේ අනිත් පැත්ත හැරිලා නැද්ද කියලා. දැන් ඔබේ මිත්‍රයෙක් යාළුවෙක් ඒ කාමයන් හා එක් වෙනවා කියලා කිව්වොත් ඔබට දැන් යම් කිසි ආකාරයක දුකක් හටගනි. නිරාමිෂ දුක්ඛයක් ඇති වෙනවා. දැන් ඒ අය කාමෙන් වෙන් වෙලා පැවිද්දටපත් වෙනකොට දැන් ඔන්න ඔබට ඇති වෙන නිරාමිෂ සතුටක්. අන්න බලන්න වෙනස. එහෙනම් අන්නේ කාමෙන් වෙන් වෙනවා තමනුත් අනුනුත් කාමෙන් වෙන් වෙනවා කියලා දැක්කාම ඇති වෙන උතුම් ගුණයේ සතුට තමයි මුදිතාව කියලා කියන්නේ. එහෙනම් ලෝකෝත්තර මුදිතාව කිව්වේ ඒකයි. එහෙනම් ලෞකික මුදිතාව සහ ලෝකෝත්තර මුදිතාව කියන්නේ අහසට පොළොව වගේ. හැමතිස්සෙම මේ ලෞකික සහ ලෝකෝත්තර ගුණ කියන්නේ එකට එකක් සම්පූර්ණයෙන් පරස්පරයි. සම්පූර්ණයෙන් පරස්පරයි. එකිනෙකට එක විරුද්ධයි. අංශක 180කින්ම දිශා දෙකක්. ඊළඟට එහෙනම් ඔන්න මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා. ඔය කියන ගුණ හතර ගැන අපි දැන් සාකච්ඡා කරමින් ඉන්නේ. ගුණ තුනක් විග්‍රහ වුණා. දැන් හතරවෙනි ගුණය උපේක්ෂාව. උපේක්ෂාව කියලා කියන්නේ මොකද්ද? උපේක්ෂාව කියලා කියන්නේ මේ මධ්‍යස්ථ ස්වභාවය. දැන් ධර්මයේ පරමාර්ථ ධර්ම විග්‍රහ කරද්දී චෛතසික ඇතුළත తත්‍ර මාජ්‍යතා කියලා. ඒ කිව්වේ උපේක්ෂා චෛතසිකය. මධ්‍යයේ පිහිටාගෙන ඉන්න පුළුවන් ස්වභාවය. මධ්‍යස්ථ ස්වභාවය. දැන් ඕක ලෞකික වශයෙන් උත් තියෙනවා. ඒකේ මිනිසුන්ගේ ජීවිතවල කර්මානුරූපව අවිජ්ජා ප්‍රත්‍යයෙන් තෘෂ්ණා ප්‍රත්‍යයෙන් ඒ මුණ ගැහෙන්නා වූ කර්මානුරූපව මුණ ගැහෙන්න අරමුණු නිසා ඒකලාකට සෝමනස්සාගත සුඛ වේදනා හට ගන්නවා රාග සම්පස්සේ. සැප වේදනා. තව වෙලාවකට දෝමනස්ස සහගත දුක් වේදනා හට ගන්නවා පටිඝ සම්පස්සේ. තව වෙලාවකට උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා සහගත අදුක්කම සුඛ වේදනා හට ගන්නවා මොහ සම්පස්සේ. එතකොට මේ සම්පස්සජා වේදනා. එතකොට මේ සම්පස්සයෙන් හට ගන්නා මේ වේදනා තුන හමුවේ සැප දුක උපේක්ෂා කියන වේදනා තුන හමුවේ ඒ සත්‍යෝ ඒ මට්ටම් වලට චලනය වෙනවා. සැප ඉදිරියේදී එක්තරා ආකාරයකට උද්දාමයටපත් වෙනවා උඩපයින්. දුක ඉදිරියේදී හැකිලෙනවා හඬනවා වැළපෙනවා පොළවේ පස් කරනවා. ඊළඟට මෝහය ඉදිරියේදී නැත්නම් අදුක්කම සුඛ වේදනා ඉදිරියේදී විවිධාකාර මට්ටමින් මුලාවටපත් වෙනවා තැති ගන්නවා ත්‍රාසයට කුතුහලයට වීදියටපත් වෙනවා. මේ විදිහට ගත්තාම තිස්සෝ වේදනා තුන් ආකාර වූ වේදනා ඉදිරියේ ඒ සත්‍යයගේ ඒ ආකාරයේ චර්යාවන් ප්‍රකට වෙනවා.
එහෙනම් පින්වතුනි යම් කිසි ආකාරයකින් බුදුබණ අස අවබෝධ කරගත්තේ නැතත් ලෝක ධර්මයේ ඇතුලේ ලෞකික ධර්මයේ ඇතුලේ යමෙක්ට පුළුවන්කම තියෙනවා නම් මෙන්න මේ සැප දුක උපේක්ෂා කියන මේ තුන් ආකාර වේදනා ඉදිරියේදී නොසැලී සිටින යම් මට්ටමකට හිත දියුණු කරගෙන හිත වර්ධනය කරගෙන හිත කියන්නේ යම් ආකාරයකින් අභ්‍යාස කරගෙන යම් කිසි ප්‍රාගුණ්‍යකින් නිකම් බෑ ඒකට යම් කිසි අභ්‍යාසයක් කරන්න ඕන ඒක පුරුදු පුහුණු කරන්න ඕන එහෙනම් පුරුදු පුහුණු කරගෙන හරි යමෙක්ට ඉන්න පුළුවන් නම් යම් කිසි ආකාරයකින් අර සැප දුක අදුක්කම සුඛ කියන වේදනා ඉස්සරහා නොසැලී කියන්නේ පුළුවන් තරම් ඒ හිතේ ඇතිවන කම්පාව අවම කරගෙන අන්න එකට අපි ලෝක සම්මති කියන උපේක්ෂාව කියන. එතකොට ඒ අන්න ලෝක සම්මති උපේක්ෂාව පෙන්වා දෙනවා අපිට සැප ඉදිරි උද්දාම වෙන්නේ නැහැ දුක ඉදිරි හඬා වැළපෙන්නේ නැහැ යනාදි වශයෙන් එච්චරයි පේන්නේ අර අදුක්කම සුඛ කියන්නේ කොහොමද පේන්නේ. ඒ නිසා එයයි සැප දුක කියන දෙක විතරයි විවහාර කරන්නේ අදුක්කම සුඛ කියලා වචනයක් ඇහෙන්නේ නැහැ ඔබට සාමාන්‍ය ලෝකයේ ඇතුළේ. සාමාන්‍ය ලෝකයා සැප දුක කියන වචන දෙක විතරයි විග්‍රහ කරන්නේ එක්ක සැප එක්ක දුක. ඔය දෙකෙන් එකක් විතරයි වුණ අත්දකින්නේ. ඒ නිසා ඔන්න ඔය සැප සහ දුක කියන ස්වභාව දෙක ඇතුලේ කම්පා නොවි සිටීමේ හැකියාවට කියනවා ලෝක සම්මතය ඇතුලේ උපේක්ෂාව කියලා. නමුත් ආර්ය උපේක්ෂාව කියන්නේ ඕක නෙවෙයි. අන්න ලෞකික උපේක්ෂාව පින්වතුනි. එහෙනම් අන්නේ ලෞකික උපේක්ෂාව. එහෙනම් අන්‍යයන් නිසා Tamanට සැපක් උදා වුණත් අන්‍යයන් නිසා Tamanට දුකක් උදා වුණත් ඒ මිනිස්සු සම්බන්ධයෙන් ඒ ලෝකයා සම්බන්ධයෙන් මධ්‍යස්ථ ස්වභාවයෙන් කටයුතු කරන්න පුළුවන් නම් අන්න ඒකට අපි කියන ලෝක සම්මති උපේක්ෂාව කියලා. දැන් ලෝකේ ඉන්න සතුරු කියලා જાතියකුත් තියෙනවා මිතුරු කියලා જાතියකුත් තියෙනවා. දැන් අපි කරන්නේ මොකද්ද? අන්තගාමී වෙනවා අගතිගාමී වෙනවා. අගති හතරක් තියෙනවා. ඡන්ද දේශ බය මෝහ කියලා. මේ හතරෙන් අපි අගතියට යන්නේ. අගතියට ගිය ගමන් මොකද වෙන්නේ? අර සැප හරි දුක හරි කියන මේ ස්වභාව දෙකේදී අපි අගතිගාමී වුණොත් අනිවාර්යයෙන්ම අපි එක පැත්තක් ගන්න. මධ්‍යස්ථ වෙන්නේ නැහැ. දැන් අර විනිසුරු තුමෙක් ඉන්න උසාවියේ. ඒ උපේක්ෂාව කියන තැන උපේක්ෂාව තියන්න ඕන තැන තමයි විනිසුරු තුමා ඉන්නේ. උපේක්ෂා කියන ගුණේ ප්‍රතිමූර්තියක් වෙන්න ඕනේ තුමා. එතකොට විනිසුරු තුමා පැමිණිලි කාර්යයේ පක්ෂය ගන්නෙත් නැහැ විත්ති කාර්යයේ පක්ෂය ගන්නෙත් නැහැ සාධාරණ විදිහට කරුණු කාරණා හොයා බලලා නිවැරදි සාධාරණ තීරණයක් දෙනවා. නමුත් ලෝකයා කොහොමද හැමතිස්සෙම කටයුතු කරන්නේ? Tamanට මිතුරු වෙච්ච පිරිසක් ඉන්නවා සතුරු වෙච්ච පිරිසක් ඉන්නවා. මිතුරු වෙච්ච පිරිස ඉදිරියේදී ඡන්දයෙන් ඊළඟට මෝහයෙන් අගතිගාමී වෙනවා බොහෝ දුරට. ඒ Tamanට හිතවත් වෙච්ච පිරිස සම්බන්ධයෙන් ඔවුන් ඡන්දයක් ඇති කරගෙන තියෙනවා. ඒ නිසා ඒ ඡන්දේ නිසාම ඒ පැත්ත ගන්නවා. එතකොට යම්කිසි සිදුවීමකදී වැරද්ද නිවැරද්ද හොයා බලන්නේ නැතුව හැමතිස්සෙම එක පාර්ශවයක පැත්ත ගන්නවා අගතිගාමී වෙනවා. ඇයි ඒ පාර්ශවයෙන් Tamanට සැප උදා වෙන්න නිසා. ඒ පාර්ශවයෙන් Tamanට සෝමනස්සාගත සුඛ වේදනා උදා වෙන නිසා ඒ පිරිසගේ පැත්ත ගන්න. එතකොට තව පිරිසක් ඉන්නවා සතුරු පිරිසක්. ඒ පාර්ශවයේ උදා වෙන්නේ දෝමනස්සාගත දුක වේදනා. ඒ නිසා ඒ පාර්ශවය සම්බන්ධයෙන් හැමතිස්සෙම ප්‍රතිවිරුද්ධ අදහසක් දරනවා. ඔවුන් සම්බන්ධයෙන් මධ්‍යස්ථ වෙන්නේ නැහැ. ඔවුන් සම්බන්ධයෙන් අගතිගාමී වෙනවා. ද්වේෂයෙන් බයෙන් අගතිගාමී වෙන නිසා ඔවුන් නිවැරදි වුණත් වැරදි කරුවන් හැටියට නම් කරනවා. සාමාන්‍ය සම්මතයේ ජීවිතයේ ඔබ මේ දේවල් ඕන තරම් අත්දකින්න ඇති. අපි සුද්ධ සිංහලෙන්ම කිව්වොත් ඔබ ගොඩක් වෙලාවට දැන් යම්කිසි වැරද්දක් සිද්ධ වුණා කියමු යම් පාර්ශව දෙකක් අතර යම්කිසි අරගලයක් සිද්ධ වුණා. යම්කිසි දෙදෙනා අතර ගැටුමක් ඇති වුණා. දැන් මෙතන ඉන්න ඔබේ මිතුරු පාර්ශවයක් එක පැත්තක්. අනිත් පිරිස සතුරු පාර්ශවයක්. දැන් ඔබ මේ දෙගොල්ලන්ගෙන් මිතුරු පාර්ශවය මේ සිද්ධියේ වර්ධිකරුවා වුණත් ඔබ ඒකාන්තයෙන් ගන්නේ මිතුරු පාර්ශවයේ පැත්ත. නැත්නම් තමන්ගේ ඥාති වර්ගයාගේ පැත්ත, තමන්ගේ සහෝදරයන්ගේ පැත්ත, තමන්ගේ දූපුතුන්ගේ පැත්ත. යනාදී වශයෙන් තමන්ට වඩා හිතවත් පිරිසගේ පැත්ත තමයි ගන්නෙ. ඒ පිරිස වෙන්න පුළුවන් සමහරට මේ ගැටුමේ නිර්මාතෘවරු. ඒ පිරිස වෙන්න පුළුවන් සත්‍ය වශයෙන් මේ අරගලය නිර්මාණය කළේ. ඒ කියන්නේ මේ සිද්ධියේ සැබෑ වරදකරුවන් තමන්ගේ අර ඥාති වර්ගයා හිත මිත්‍රයන් වෙන්න පුළුවන්. හැබැයි ඒ ගැන විමර්ශනයක් කරන්නේ නැතුව අර අගතිගාමී පුද්ගලයා හැමතිස්සෙම මොකද කරන්නේ? අන්න අර තමන්ගේ ඥාතීන්ගේ පාර්ශවය නැත්නම් ඥාති හිත මිත්‍රාදීන්ගේ පැත්ත තමන්ට හිතවත් මිතුරන්ගේ පැත්ත ගන්නවා. අන්නේ පුද්ගලයා තුළ උපේක්ෂාව කියන ලක්ෂණයවත් නැහැ, ගෑවිලවත් නැහැ.
උපේක්ෂාව කියන ගුණය ගෑවිලවත් නැහැ. සාමාන්‍ය සමාජිත පින්වතුනි මෙන්න මේ අගතිගාමී ප්‍රශ්නේ අපට එනවා හැමතිස්සෙම. මිනිස්සු උපේක්ෂා සහගත නැහැ. මිනිස්සු හැමතිස්සෙම මධ්‍යස්ථව කටයුතු කරන්නේ නැහැ. හැමතිස්සෙම වැරදිකාරය වුණත් තමන්ගේ ඥාති වර්ගයාගේ තමන්ගේ හිත මිත්‍ර වර්ගයාගේ පැත්තමයි ගන්නෙ. දැන් බලන්න අම්මලා කොච්චර වැරදි කරත් දරුවන්ගේ පැත්තමනේ ගන්නෙ. කවදාවත් දැන් අපි හිතමුකෝ අල්ලපු ගෙදර දරුවත් එක්ක ගහගත්තා කියලා තමන්ගේ දරුවා. එදාට අම්මා ගන්නේ තමන්ගේ දරුවාගේ පැත්ත. අල්ලපු ගෙදර අම්මා ගන්නේ ඒ දරුවාගේ පැත්ත. ඒ නිසා එතන ගැටීමක්. කවුද හරි කවුද වැරදි කියලා හොයලා බලන්නේ නැහැ. හැමතිස්සෙම මගේ එක හරි කියන තැන ඉන්නේ. ඔය ප්‍රශ්නේ තමයි අපි ඔය දැන් බලන්න උපේක්ෂාව නැතිකම මේ සමාජයේ ඇතිලා තියෙන ප්‍රශ්න අන්න වැදගත් තැනක් ඔන්න මතුවෙලා එනවා. දැන් ලෝකේ තියෙන යුද්ධ කියලා જાතියක් මේ රටෙත් තිබුණා. දැන් මේ බලන්න යුද්ධවලදී අපි කටයුතු කරන්නේ කොහොමද කියලා. කො අපේ මධ්‍යස්ථභාවය. ඔබට මධ්‍යස්ථභාවය ඇති කරගන්න පුළුවන් ලෙහිසි ක්‍රමයක් මම කියන්නම් දැන්. දැන් බලන්න මධ්‍යස්ථභාවය අපට අපේ ජීවිත වලින් ගිලිහිලා ගිහින් තියෙන නිසා අපිට යුද්ධය සාධාරණයි කියලා පේන එක්තරා අවස්ථාවක අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මොකක්ද දේශනා කරේ? නහි වේරේන වේරාණි සම්මන්තේච කුදාචනා අවේරේනච සම්මන්තියේස ධම්මෝ සනන්තනෝ. එසේ සනාතන ධර්මය දේශනා කරලා තීදී තුන්වහන්සේ අපි මොකද කරන්නේ? අපි හැමතිස්සෙම අපිට උමනා විදියට අපි එක පැත්තක් ගන්නවා. ඒ නිසා යුද්ධ හරි කියලා අපිට පේනවා. කොහොමද පේන්නේ? දැන් මම රටේ පවතින තත්ත්වයන් සැලකිල්ලට අරන් මේ ධර්මයේ දේශනා කරන්නේ. මට ඉතින් උදාහරණ ගන්න වෙන්නේ. දැන් යම්කිසි ආකාරයක අපි තුමු රටේ මේ රටේ රජයේ පාර්ශවයේ එක්තරා රජයේ පාර්ශවින හමුදාව. ඊළඟට අපි හිතමු සතුරු කැරැල්ලක් ආවා කියලා. අපි හිතමු අන්‍ය ජාතිකයන් ඒ කැරැල්ල ආවේ කියලා. අන්‍ය ජාතිකයන් යම්කිසි කැරැල්ලක් ආවා. එහෙම ආවහම එතන තියෙනවා යම්කිසි ආකාරයක ಜಾති අරගලයක් කියලා එකක් පේන්න තියෙනවා බැලුවාම. එක පැත්තක එක ಜಾතියක් වැඩි. තව පැත්තක අනිත් ಜಾතිය වැඩි. එතකොට මේක පිටින් බැලුව ගමන් ಜಾතිවාදී අරගලයක් යනාදී වශයෙන් කෙනෙක්ට අර්ථකථනය කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම වෙනවා ගොඩක් වෙලාවට. හරි කොයි විදියෙන් හරි එහෙම යුද්ධයක් පවතිනවා කියමුකෝ. යුද්ධයක් පවතිනකොට උතන එක පිරිසක් ඉන්නවා ඔය යුද්ධෙවේ හමුදා පාර්ශවයට හිතවත් පිරිසක්. තව පිරිසක් ඉන්නවා යුද්ධේ සතුරු පාර්ශවයට හිතවත් පිරිසක්. එතකොට පින්වතුනි දැන් බලන්න මොකද වෙන්නේ කියලා. හමුදා පාර්ශවයට සම්බන්ධ පිරිස ඒ හමුදාවේ සෙබළුන්ගේ හොඳ කියනවා, එක වර්ණනා කරනවා, එක සාධාරණයි කියන එක හරි කියනවා, මරණ එක හරි කියනවා, බෝම්බ ගහන එක වෙඩි තියන එක ඒද හැමදේම හරි කියනවා. ඒ වගේම අර සතුරු පාර්ශවයට සම්බන්ධ පිරිසත් ඒ හිතවත් පිරිස ඒ විදිහටම කියනවා. ඒ අය කියන වෙඩි තියන එක හරි, බෝම්බ ගහන එක හරි, මරණ එක හරි, හමුදාවේ අය ඝාතනය කරන එක හරි, දරුපවල් පිටින් වනසන එක හරි අනාදි වශයෙන්. එතකොට මේ දෙගොල්ලම හරි කියලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න ඕන. දැන් ඔන්න ඔය විදිහට අගතිගාමී වෙච්ච ගමන්, අන්තගාමී වෙච්ච ගමන්, එක පැත්තක් ගත්ත ගමන් මොකද වෙන්නේ? ඇත්ත පේන්නේ නැතු යන. එදාට ඇත්ත පේන්නේ නැහැ. එහෙනම් කොහොමද උපේක්ෂාවටපත් වෙන්නේ? ඔන්න ක්‍රමේ. කොහොම වෙලුවොත් අර මං හැමදාම ඔබට කියනවා. අන්න බලන්න බොජ්ජංග වෙලා නැති එකේ විපාක. හැම පැත්තෙම මේ ධර්මයේ සම්බන්ධ වෙන එකට එක. ඔන්න බලන්න. දැන් උපේක්ෂාව වෙලා නැති කෙනෙක් නම් මොකද කරන්නේ? ඔය ප්‍රශ්නේදී බලන්නේ අන්තගාමී එක පැත්තක් දිහා බලන හැමතිස්සෙම ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ පැත්ත හරි කියලා අර්ථකථනය කරනවා. නිර්වචනය කරනවා. එදාට වුන් අර්ථකථනය කරලා තියෙන නිර්වචනය කරලා තියෙන කුමක්ද කියලා බලන්න ඕන. මොකක්ද? මිනී මරණ එක, ප්‍රාණඝාතය, හිංසාව, මරණය මේව තමයි අර්ථකථනය කරලා තියෙන්නේ සාධාරණයි කියලා. භාගතුන් වහන්සේගේ දේශනාව මොකක්ද? සබ්බේ තසන්ති දණ්ඩ සබ්බේ භයන්ති මච්චුනෝ. අත්තානං උපමා කතාන හනයන ඝාති. සියලු සතුන් දඬුවමට බයයි, මරණයට බයයි. සියලු සතුන් කිව්වම ඔතන જાතියක් ගැන සඳහන් කරනවා. සියලු සතුන් මරණයට බයයි, දඬුවමට බයයි, දඬුවමට බයයි, මරණයට බයයි. සියලු සතුන් එසේ තැතිගත්තා වූ සත්වයෝ. එතකොට මේ තැතිගත්තා වූ සත්වයන්ට හිංසාව පීඩාවක් කරන එක ධර්මයක්ද අධර්මයක්ද? අත්තානං උපමා කතා. තමන් උපමාවට ගන්න. තමන් උපමාවට ගත්තාම අන්න තමන්ට පෙනෙන්න ගනී. මට මේ දේ වුණා නම් මම කැමති වෙනවද? මට මේ ආකාරයේ හිංසාවක් සිද්ධ වෙනවට මං කැමතිද? මාව මේ ආකාරයෙන් මරණයට පත් කරනවට මං කැමතිද නැහැ. එහෙනම් ඇයි අර අසරණ සත්‍යයව එහෙම හිංසාවට පත් කරන්නේ, මරණයට පත් කරන්නේ? අන නෝනින් දකින්න ඕන. එතකොට කවදාවත් අධර්මයට වඩන්නේ පැත්තක් අරගෙන. දැන් බලන්න අර විදිහට වුණාම මොකද්ද වෙන්නේ කියලා.
එහෙනම් අන්නේ තැනට එනවා නම් ධර්මයේ දකින්නවා නම් එයා දකින්නව මොකද්ද? එයා දකින්නේ කිසිම කලයක දකින්නේ එයා කවුද හරි කියලා. එයා දකින්නේ කුමක්ද හරි කියලා. කුමක්ද හරි? කිසිම සත්‍යයක් දණ්ඩණයට මරණයට ලක් කිරීම අසාධාරණයි. එය පාපයක්, එය අකුසලයක්. ඒක කොහොමද දකින්නේ? Tamanට උපමා කරගෙන. එහෙනම් පින්වතුනි අන්න එදාට ඒ ආර්ය පුද්ගලයා ඥානවන්තයා මොකද කරන්නේ? ඔහු ප්‍රඥාවෙන් ලෝකේ දකිනවා. ඔහු උපේක්ෂාවෙන් ලෝකේ දකිනවා. ඔහු කොහොමද උපේක්ෂාවටපත් උනේ? අන්තගාමී නොවි. ඔහු කොහොමද අන්තගාමී නොවි උපේක්ෂාවටපත් උනේ? ධර්මයේ දැකීමෙන්. කොහොමද ධර්මයේ දැක්කේ? කවුද හරි කියලා දැක්කේ නෑ. කුමක්ද හරි කියලා බැලුවේ. අන්න කවුද හරි කියන දෘෂ්ටියෙන් නිදහස් වෙලා කුමක්ද හරි කියන අවබෝධයටපත් වුනහම අන්න පේනවා ධර්මය. අන්න ධර්මයේ දකින්න කවදාවත් අගතිගාමී වෙන්නේ නැහැ. අකුසලයේ අකුසලයේ හැටියටත් පාපයේ පාපයේ හැටියටත් විග්‍රහ කරනවා කුමකටවත් බිය නොවි. අන්න බේගොතේ ඒ උපේක්ෂාවේ ආර්ය තුල ඇති වෙන්න ඕන. එතකොට එහෙනම් ලෞකික ලෝකයේ තුල ඔය කියන උපේක්ෂාව කවදාවත් එහෙම වෙන්නේ නැහැ. දැන් අර ප්‍රශ්නෙම තමයි අර භික්ෂුන් සම්බන්ධිනුත් තියෙන්නේ. උපේක්ෂා බොජ්ජංගේ වැඩිච්ච නැති නිසායි භික්ෂුව කවුද කිය හොය යන්නේ. භික්ෂුව හරි කියලා. භික්ෂුව හරි කියලා බලාගෙන යනතුරු අර භික්ෂුවයි මේ භික්ෂුවයි කියලා ඔබ ආසකතන කරනතුරු ඔබ ඉන්නේ තේ උපේක්ෂාවෙන් ගොඩාක් ඈත. ඔබ ඉන්නේ අන්තගාමීව. ඔබ අන්තයකට වැහැගෙන ඉන්නේ මොකක් හරි අන්තයකට වැහැගෙන ඉන්නේ. ඒ අන්තය තුළදී ඔබට පේන්නේ අනිත් පැත්තේ තියෙන මොකද්ද කියලා. නිසා බොහෝ මේ බෞද්ධය කියාගත්තට ඉතින් ඒක තමයි වෙලා තියෙන අවබෝධය වැඩුන්නේ නැති නිසා බොජ්ජංග වැඩුන්නේ නැහැ. බොජ්ජංග වැඩිච්ච නිසා උපේක්ෂාව වැඩුන්නේ නැහැ. ඒ නිසා හැමතිස්සෙම කවුද හරි කිය හොය ගියා. ඒ වගේ අඥාන ජනයාට කොච්චර ධර්මයේ කොටලා පෙව්වත් වැඩක් නැහැ. මොකද ඒ දෘෂ්ටි අත්හරින්න බෑ. පුද්ගලයා සරණ ගිහිලා තියෙන්නේ. පුද්ගලයන් සරණ ගිහිලා තියෙන නිසා ධර්මයේ සරණ යන්නේ නැහැ මෝඩයෝ. ඒ නිසා එදාට මොකද වෙන්නේ? උපේක්ෂාව කියන්නේ ඔවුන්ගේ ජීවිතේ නැතිම කාරණයක් බවට පත් වෙනවා. මධ්‍යස්ථ ස්වභාවයට කවදාවත් එන්න බෑ. නමුත් ඒ ස්වභාවයට ආපු අපේ ආර්ය පින්වතුන් බලන්න. එයයි සුවසේ ධර්මය අහනවා. එයයි භික්ෂුව බදාගෙන නැහැ. ඒකට නිදහස් මානසිකින් බණ අහනවා. භික්ෂුව බණ දේශනා කරා භික්ෂුවක් නැගිටලා ගියා. ඒ පිරිසත් බණ ඇහුවා. ඒ පිරිසත් නැගිටලා ගියා. මගේ දායකයෝ කියලා භික්ෂුව දායකයෝ බදාගත්තෙත් නැහැ. මගේ හාමුදුරුවෝ කියලා භික්ෂුව ඒ මිනිස්සු බදාගත්තෙත් නැහැ. එකිනෙකා නිදහසේ වාසය කරා මිසක් දෘෂ්ටිගත වුන්නේ නැහැ, උපාදාන වුන්නේ නැහැ කිසිවකට. අන්න බලන්න උපේක්ෂාව. එතකොට සාමාන්‍ය ලෝකයේ ඇතුලේ උපේක්ෂාවවත් නැහැ. මධ්‍යස්ථ භාවයෙන් යුක්තව කල්පනා කිරීමේ ඥාන ශක්තියක් නැති නිසා තමයි උසාවිය අවශ්‍ය වෙලා තියෙන්නේ. මධ්‍යස්ථ මිනිසුන් මේ ලෝකෙ හිටියනම් මොකටද උසාවි? මධ්‍යස්ථ මිනිසුන් මේ ලෝකේ නැති නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා සල්ලි දීලා විශාල වැටුපක් ගෙවලා මධ්‍යස්ථ පුද්ගලයෙක් උසාවිය තියන්න විනිශ්චයකාරතුමා හැටියට. ඒ අයටත් විවිධාකාර දෝෂාරෝපණ වෙනවා හිටිය ගමන් මධ්‍යස්ථ නැහැ කියලා. ඉතින් කාටද කියන්නේ මේවා? අර තියෙන ගොයන් මේ වැටත් නියරත් ගොයන් කානම් කාට පවසන් මේ අවනඩුව කිව්වා වගේ ලෝකේ ඉනතරමක් මිනිස්සු සියලුම දෙනා මධ්‍යස්ථ නැත්තම් අද හැමෝම අගතිගාමී නම් ඒ පින්වතුනේ අගතිගාමී සමාජය හැමතිස්සෙම දින ගැටුම් විතරයි හැමතිස්සෙම දින මරා ගැනිලි පොලිසියට ඉවර යන්නේ නැහැ පැමිණ ලියලා උසාවියට ඉවර යන්නේ නැහැ නඩු අහලා ජේලර් වරුන්ට ඉවර යන්නේ නැහැ එල්ලලා ගහලා හැමතිස්සෙම තියෙන්නේ අගතිගාමී ගැටුම් ඇයි එහෙම වෙලා තියෙන්නේ ඒ ලෞකික උපේක්ෂාවක් නැහැ ජීවිතවල එන ලෞකික උපේක්ෂාවක් නැහැ කියන්නේ අර තමන්ට සැප වේදනා උදා කරලා දෙන පාර්ශවය සම්බන්ධයෙන් ප්‍රියභාවයක් ඇති කරගෙන ඒ අය සම්බන්ධයෙන් අගතිගාමී වෙනවා අර තමන්ට දුක් වේදනාවක් උදා කරලා දීපු පිරි සම්බන්ධයෙන් ද්වේෂයක් ඇති කරගෙන ඒ අය සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ අදහස් දක්වනවා ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් අගතිගාමී වෙනවා මෙන්න මේ විදිහට කටයුතු කරන සමාජයක් මේ තියෙන නිසා කිසි මිනිසෙක් විශ්වාස නැහැ මධ්‍යස්ථයි කියලා හැමතිස්සෙම යමෙක් මධ්‍යස්ථයි කියලා පෙන්වන්න හැදුවොත් මේ මිනිහා මේ ලෝක සමාජය තුළ කාමුක සමාජය ඇතුලේ මේ මිනිහා වංචාවක් කරන්නේ හැමතිස්සෙම ඒ නිසා තමයි අර උසාවියකට මුදල් ගෙවලා විනිශ්චයකාරතුමෙක් තබන්න වෙලා තියෙන්නේ ඒ දේ සිද්ධ වෙනවද කියලා අපි දන්නේ නැහැ ඒක එතුමාලා තමයි දන්නේ එතුමාලගේ හෘද සාක්ෂි තමයි ඒක දන්නේ යාදිසං වපතේ බීජං තාදිසං හරතේ බලං කියලා තමයි අවසානයේ කියන්න වෙන්නේ කවුරු කොහොම කොයි විදිහේ තනතුරු දානාන්තර හැබෙව්වා අවසානයේ
මොකද හෘද සාක්ෂියට පුරු කරන්න බෑ ලොකු මිනිසකාරයා තමයි හෘද සාක්ෂිය. එයා තමයි දැන් අර කට්ටිය ඉන්නවනේ දැන් ශ්‍රේෂ්ඨාධිකරණ මහා අධිකරණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වශයෙන් විවිධාකාර විනිසුරුවරු ඊටත් ඉහළ ශ්‍රේෂ්ඨ ඊටත් ඉහළ අධිකරණයක් තියෙනවා. පරමාධිකරණී. පරමාධිකරණයේ විනිසුරු තමයි ප්‍රඥාව. අවසානයේ මිනිස්සු ඒ අධිකරණයටත් යනවා කොහොමද? ඉස්සෙල්ලා මහේස්ත්‍රාත් උසාවියට යනවා. සාධාරණයක් උන්නේ නැහැ. ඊළඟට මහා අධිකරණයට යනවා. සාධාරණයක් උන්නේ නැහැ. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් යනවා. ඒ සාධාරණයක් උන්නේ නැහැ. ඊළඟට පිහිට බලාපොරොත්තු වෙන්නේ මොන අධිකරණයේද? පරමාධිකරණය. මොකද? තොපි කොච්චර ඔහම වංචාවෙන් ජීවත් වෙලා උඹලාද ජය ගත්තත් අනේ දෙයියෝ මේව බලා ගන්න. දෙයියෝ කියලා කිව්වට දෙයියෝ නේ ඇත්තටම. උන් අදහස් කරන්නේ දෙයියෝ බලා ගන්න ඕන කියලා. ඒ කර්මෙන් බලා ගන්න. තොපිට කර්මෙන් නම් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. කර්මයෙන් උඹලව බලාගනි. දෙයියෝ උඹලා ගැන බලාගනි කියලා අවසානයේ පරමාධිකරණය පිහිට ප්‍රාර්ථනා කරන මිනිස්සු. ඒ කියන්නේ එතනින් එහාට යන්න අධිකරණයක් නැහැ තව දුරටත්. එතකොට තමයි මිනිස්සු අර ගින්දරෙන් යුක්තව සාප කරන්නේ. උඹලා මෙහෙම කරාට උඹලට කවදා හරි දවසක මේක විපාක හම්බ වෙයි කියලා අන්න බලන්න. එහෙම වෙන්නේ ඇයි? මිනිස්සු උපේක්ෂා සහගත නැති නිසානේ. එහෙම නොවුනා නම් වැරද්ද හැටියට දකින යහපත් මිනිස්සු ඉන්නවනම් මේ සමාජෙ මොකටද නඩු කියන්නේ? දැන් බලන්න සමහර අම්මලා තාත්තලා ඉන්නවා ශ්‍රේෂ්ඨ අම්මලා තාත්තලා. වැරද්ද කරොත් ආයි තමන්ගේ පුතා කියලා බලන්නේ දරුවා කියලා බලන්නේ අනිවාර්යෙන් දඬුවම් කරනවා. ඒ වගේ ශ්‍රේෂ්ඨ අම්මලා තාත්තලා ඉන්නවා මේ ලෝකේ නැත්තේ නේ. ඉන්නවා. හැබැයි බොහෝම අතලොස්සයි. අතිශය සුළු ප්‍රමාණයක්. එහෙනම් පින්වතුනි ඒ තමයි ලෞකික උපේක්ෂාව. එහෙනම් ලෞකික උපේක්ෂාව කියලා කිව්වේ අර තමන්ට සැප විහරණය උදා කරන පිරිස කෙරෙහි ඇලෙන්නේ නැතුව තමන්ට දුක විහරණය උදා කරන පිරිස කෙරෙහි ගැටෙන්නේ නැතුව මධ්‍යස්ථව ඉඳගෙන තීරණ ගන්න පුළුවන් ස්වභාවය. එහෙනම් ඒ ස්වභාවයට උපේක්ෂාව කියන එහෙනම් ලෝකෝත්තර ආරවිණී උපේක්ෂාව කියන්නේ මොකද්ද? උපේක්ෂා බොජ්ජංගය කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් උපේක්ෂා යනාදි වශයෙන් අපි මේ දකින ගුණය මොකද්ද? ලෝකෝත්තර උපේක්ෂාව. ඊට එහා ගිය එකක් ඒක. ඒක ඇවිල්ලා ලෞකික උපේක්ෂාව වගේ නෙමෙයි සම්පූර්ණයෙන් ඊට පරස්පරයි. එතනින් එහා ගිය මහා ගුණයක් ඒ. දැන් ලෞකික උපේක්ෂාවදී සිද්ධ වෙන්නේ මොකද්ද? රාග සම්පස්යෙන් වේදනාව උදා වෙනවා. පටිඝ සම්පස්යෙන් වේදනාව උදා වෙනවා. මොහ සම්පස්යෙන් වේදනාව උදා වෙනවා. ඒ උදාවන වේදනාව ගැන නොසැලී ඉන්න දරපු උත්සාහයනේ ලෞකික උපේක්ෂාව කිව්වේ. ඒ වේදනාවන් ඉදිරියේදී අගතිගාමී නොවි මධ්‍යස්ථව ඉන්න පුළුවන් ස්වභාවයට තමයි ලෞකික උපේක්ෂාව කිව්වේ. එතකොට වේදනාව උදා වෙලා ඉවරයි. සැප වේදනාව, දුක් වේදනාව, දුක් සුඛ වේදනාව උදා වෙලා ඉවරයි. දැන් උදා වෙච්ච වේදනාව ඉස්සරහා තමයි නැත්තම් මේ උරුම වෙච්ච වේදනාව ඉස්සරහා තමයි දැන් සැලෙන්නේ නැතුව ඉන්න කියන්නේ. හැබැයි මේක ලේසි වැඩක් නෙවෙයි. මොකද සැප වේදනාවට හිත નિરાයාසයෙන් ඇලෙනවා. වේදනා පත්‍ය තණ්හා. දුක් වේදනාවට ඒ වේදනාවට දුක වේදනාවට මේ හිත નિરાයාසයෙන් ගැටෙනවා. වේදනා පත්‍ය පටිඝෝ. අදුක්ඛම සුඛ වේදනාවට මේ හිත નિરાයාසයෙන් මුලා වෙනවා. වේදනා පත්‍ය උද්ධච්ච කුක්කුච්ච වේදනා පත්‍ය විචිකිච්ඡා කියලා. එහෙනම් ස්වභාවයෙන්ම ඒ කියන්නේ හේතුඵල වශයෙන්ම ඒ වේදනාවන්ට හිත ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා. ඒ නිසා සාමාන්‍ය අවබෝධයක් තියෙන එහෙම නැත්නම් පෘථග්ජන මිනිසෙට ඉහළ ඥානියක් තියෙන කල්යාණී පෘථග්ජනයට හැර සාමාන්‍ය අන්ධබල පෘථග්ජනයට උපේක්ෂාව කියන්නේ සිහිනයක් විතරයි. ඔවුන් තුළ කිසිම ආකාරයකින් මේ උපේක්ෂා කියන ගුණය දකින්න බෑ ඔබට. මේ කිව්වේ ලෞකික උපේක්ෂාව ගැන ලෝකෝත්තර උපේක්ෂාව නෙමෙයි. එහෙනම් සාමාන්‍ය පෘථග්ජනයන් තුල මෙන්න මේ කිව්ව උතුම් ගුණධර්ම හතර මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂා කියන හතරම දකින්න නෑ. එහෙම නෑ. ඒ මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණවල තියෙන මේ ගුණය ලෞකික මට්ටමින් හරි කෙනෙක්ට අවබෝධ වුණා නම් ජාතික කොඩියේ සිංහෙක් කඩුවක් තියන් ඉන්න වටේට බෝකොළ හතරකින් සතර බ්‍රහ්ම විහරණ නිරූපණය වෙන්න හේතුවක් නෑ. මැද තියෙන්න ඕනේ එහෙමනම් ධර්ම චක්‍රේ. අන්න එහෙම වුණා නම් හරි. කවදාවත් ඒ රණකාමී පුද්ගලයෙක් තුල ඔය කියන මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂාව කියන හතර
තියෙන්න හේතුවක් නැහැ. තිබුණා නම් ආයුධයක් අතට ගන්න නැහැ. යම් ආකාරයකින් 100%ක්ම නෙවෙයි එක්කෙනෙක් ඉන්න පුළුවන්. 100ට එක්කෙනෙක් හෝ ලක්ෂයකට එක්කෙනෙක්. එසේ නොවන ඒ මුත්තමයොත් ඉන්න පුළුවන්. නෑ කියනවා නෙමෙයි. නමුත් අති බහුතරයක් දෙනා තුල එහෙම නෑ. එහෙනම් පින්වතුනි ලෞකික වශයෙන්වත් ඒ ගුණ ධර්ම නෑ මිනිසු තුල. එහෙනම් ලෝකෝත්තර ගුණ ධර්ම කොහොමද දකින්නද? එහෙනම් ලෝකෝත්තර උපේක්ෂාව කියන්නේ මොකද්ද? මෙන්න මේ කිව්ව සැප වේදනාව, දුක වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව කියන වේදනා තුනම උදා නොවන තත්වයක් තුල පවතිනා මධ්‍යස්ථ ස්වභාවය. ලෞකික උපේක්ෂාව කියන්නේ සැප වේදනා, දුක වේදනා, අදුක්ඛම සුඛ වේදනා තුනම උදා වෙච්ච ස්වභාවයක් තුල, උදා වෙච්ච තත්වයක් තුල පවතින සිතේ අකම්ප්‍ය භාවය. ඒක තමයි ලෞකික උපේක්ෂාව. ලෝකෝත්තර උපේක්ෂාව කියන්නේ එහෙනම් අමුතුවෙන් ආයසෙන් දත කාලා ඇති කරගන්න ඕන උපේක්ෂාවක් නෙවෙයි. අන්න ඒ උපේක්ෂාවට තමයි කියන්නේ අෂ්ටලෝක ධර්මයෙන් නොසැලෙන තාදී ගුණය කියලා. පුට්ටස ලෝක ධම්මේ චිත්තං යස නකම්පති කිව්වේ ඒකයි. එහෙනම් එදාට මොකද වෙන්නේ? රාග සම්පස්සේ නිරුද්ධ වුණාම සැප වේදනා උදා වෙන්නෙත් නැහැ. දේශ සම්පස්සේ පටිඝ සම්පස්සේ නිරුද්ධ වුණාම දුක් වේදනා උදා වෙන්නෙත් නැහැ. මෝහ සම්පස්සේ නිරුද්ධ වුණාම අදුක්ඛම සුඛ වේදනා උදා වෙන්නෙත් නැහැ. එහෙනම් තිස්ස වේදනා නිරෝධා, පස්ස නිරෝධෝ වේදනා නිරෝධා. එහෙනම් පස්ස නිරෝධෝ වේදනා නිරෝධා. එතනින් එහා පැත්තට වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා, වේදනා නිරෝධෝ පටිඝ නිරෝධා, වේදනා නිරෝධෝ උද්ධච්ච කුක්කුච්ච නිරෝධා, විචිකිච්ඡා නිරෝධා. සියල්ල නිරුද්ධයි. එහෙනම් අන්න එතන ඇති වෙනවා චිත්තසංතානයේ අකම්ප්‍ය භාවයක්, නොසැලෙන ස්වභාවයක්. එතන හට ගන්නවා මාත්‍යාස ස්වභාවයක්. අන්නේ උත්තරීතර ගුණයටයි ආර්ය උපේක්ෂාව කියන්නේ. එතකොට කොහොමද අපි අගතිගාමි වෙන්නේ නැහෙනි? මොකද සැප වේදනාවක් උදා වෙන්නෙත් නැත්තම්, දුක වේදනාවක් උදා වෙන්නෙත් නැත්තම්, අදුක්කම සුඛ වේදනාවක් උදා වෙන්නෙත් නැත්තම්, එතන තියෙන අරමුණක් දැනගැනීමේ පිරිසුදු හිතක් විතරයි ආරම්මන විඥාන ලක්ෂණං චිත්තං. එහෙනම් එතන තියෙන අරමුණක් දැනගන්නවා කියන ලක්ෂණේ විතරයි. එහෙනම් ඒ සිතේ කම්පාවක් කොයින්ද? එහෙනම් අන්න ආරූපේක්ෂාව පින්වතුනි අන්නේ උතුම් ගුණයට. එහෙනම් ඒ ගුණය තමයි යම් දවසක පූර්ණ වෙන්නේ අවසන් බොජ්ජංගේ හැටියට උපේක්ෂා සම්බොජ්ජංගේ කියලා. එදාට අරිහත් ඵල චිත්තයටපත් වෙන්නේ. එදාටයි ආර්ය උපේක්ෂාව ඒ සිතේ පිහිටන්නේ. උපේක්ෂා සති පාරිශුද්ධිය කියලා කියන හිතේ පවතින සිහියට, සිහි පිරිසුදු සිහියට. උපේක්ෂා ඒකාග්‍රතාව කියලා කියනවා ඒ සිතේ පවතින සමාධියට. එහෙනම් අන්න උපේක්ෂාවකේ ආරූපේක්ෂාවකේ ස්වභාවයට. එහෙනම් ඔන්න ඔය විදිහට මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂාව කියන මේ සතර බ්‍රහ්ම විහරණ ඔන්න ඔබ ලෞකික වශයෙන් සහ ලෝකෝත්තර වශයෙන් දෙආකාරයෙන්ම දැක්කා. එහෙනම් ඔබම දැන් දකින්න ඇති ලෝකෝත්තර වශයෙන් මේ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂාව යනුවෙන් පනවන්නේ බුදුරජාණන් වහන්සේ වෙන වෙනම තැන් තැන් වල ඉඳගෙන වඩන්න ඕන ගුණයක් නෙවෙයි. ඒ ආර්යයන් තුළ වැඩෙන්න ඕන ජීවිතේ ගුණ හතරක්. බ්‍රහ්ම විහරණය කිව්වේ බ්‍රහ්මයෝ වගේ වාසය කරනවා. බ්‍රහ්මයන් තුළ ගුණ හතර තියෙනවා. අනාර්ය බ්‍රහ්මයෝ තුළ ඔය මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණීය පවතින අනාර්ය බ්‍රහ්මයෝ තුලත් බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිතේ, මහා බ්‍රහ්මයේ අපමාන අභය, පරිත්තාභය ආදී වශයෙන් උඩට යනවා. අනාර්ය බ්‍රහ්ම ලෝක 11ක් තියෙන අසක්්‍ය සත්‍යයෙන් ඉවර වෙන්නේ. ඔතනින් අසක්්‍ය සත්‍යය කියලා කියන්නේ අර සංඥා අසක්ඥ භාවනාව වඩලා අසක්ඥ සමාධිය යුක්ත පිරිස ගිහිල්ලා උපදින්න තැන නිසා එතන ඉන්නේ වසර මහා කල්ප 500ක විතර විශාල නින්දක් ඒක. ඒ නිසා ඒ අය ගැන කතා කරලා තේරුම් ගන්නෑ. නිදාගෙන ඉන්න මිනිස්සු ගැන මොනවද කතා කරන්නද? නිදාගෙන ඉන්න සත්‍යෝ ගැන. එතනින් මෙහා දින සුබකින්නක ආදී බ්‍රහ්මතල දක්වා වේහප්පලාදී සුබකින්නක වේහප්පලාදී බ්‍රහ්මතල දක්වාම ඒ ඉන්න සියලුම අර බ්‍රහ්ම පාරිසජ්ජයේ සිට අනාර්ය බ්‍රහ්මතල 11 ඉන්න සියලුම බ්‍රහ්මය තුල මෙන්න මේ කියන මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා පවතිනවා. ඔබට දැනගන්න ඕනද කොච්චර කොයි මට්ටමකින්ද පවතින්නේ කියලා. ඕන දැනගන්න පුළුවන් ක්‍රමයක්. ඒ කිව්වේ අනාර්ය බ්‍රහ්ම තලවල ඉන්න බ්‍රහ්මයන් තුල පවතින සතර බ්‍රහ්ම විහරණ ගුණය ඔබට කොයි වගේද කියලා දැනගන්න පුළුවන් ක්‍රමයක් ඔන්න තියෙනවා. ඒ තමයි බ්‍රහ්මාදී මාතා පිතරෝ. අම්මයි තාත්තයි තුල අන්නේ ගුණේ තියෙනවා. දැන් අම්මයි තාත්තයි තුල ඒ ගුණේ තියෙන නිසා අම්මයි තාත්තයි බ්‍රහ්මී වශයෙන් භාගතුන් වහන්සේ හඳුන්වනවා. හැබැයි බ්‍රහ්මත්වයේ සීමා වෙන තමන්ගේ දරුවන්ට. ඒ කිව්වේ දරුවන්ව දුකින් නිදහස් කිරීමේ ප්‍රාර්ථනාවක් දෙමව්පියෝ තුල තියෙනවා. දරුවන් සම්බන්ධයෙන් මෛත්‍රිය තියෙනවා. දරුවන්ගේ දුකක් දැක්කහම
සුරලෝව සිට අතපා හරි ඒ කඳුලෙල් පිසිනා යන ආදි වශයෙන් ඒ දරුවන්ගේ දුක දැක්කහම දරුවන්ගේ දුක පිහිට වෙන්න දරුවන්ගේ දුකට පිහිට වෙන්න කල්පනා කරනවා. සමහර විට ඒ ගතිය ඒ ස්වභාවය පැවිදි වුණත් තියෙන්න පුළුවන් මිනිස්සෙක් තුළ. හැබැයි ඒක කැප නැහැ. මොකද දැන් මවක් හරි පියෙක් හරි හැටියට සමාජයේ යුතුයකම් ඉෂ්ට සාධනය කරමින් පැවතිච්ච යුගයක් තිබුණා. ඒ යුගයේදී දරුවෝ ගැන බැලුවා. දරුවන් ගැන හෙව්වා. දරුවන්ට අනුකම්පාවෙන් අවශ්‍යතා ඉෂ්ට සාධනය කරලා දුන්නා. ඊට පස්සේ මේ දරුවෝ දුකක් කියලා දැකලානේ පැවිදි වුණේ. දැන් මේ ප්‍රශ්නේ මම මේ ඔබට පැහැදිලි කරන්නේ විශේෂයෙන්ම මේ භික්ෂු භික්ෂුණී යනාදී වශයෙන් පිරිස් මුහුණ දෙන ප්‍රශ්නයක් නිසා මේක. සත්‍ය වශයෙන් පවතින ප්‍රශ්නයක්. අපි සංගවන්න ඕනේ නැහැ මේව. පැවිදි වෙනවා දැන් ගෘහවාසයේ දුකක් කියලා. පැවිදි වෙලා මොකද කරන්නේ? අර දරුවන්ගේ දුක ගැන කම්පා වෙනවා ඊට පස්සේ. දැන් දරුවෝ දුකක් නිසාමයි දරුවෝ දුකක් අත්කල දෙන නිසාමයි දරුවන්ගෙන් වෙන් වුනේ. නැත්තම් ගෘහවාසීව ඉන්න තිබුණානේ දරුවන්ගේ දුකට පිට වෙන්න ඕන. මොකද දරුවා අතහැරලා පැවිදි වෙන කෙනෙක්. දරුවන්ව බිරිඳ සෑමියා ඔය ටික අතහැරලා පැවිදි වෙන්නේ. ඒ අය දුකක් කියලා නෝනින් දැක නිසානේ. ඊට පස්සේ පැවිදි වෙලා ආයි ඒ අයගේ දුක නිවන්න යනවා නම් එහෙම ගත්තොත් එහෙම කවදාවත් මේ සංසාර දුකෙන් නිදහස වෙන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් පැවිදි වුණත් ගෘහවාසීව තමයි ඉන්නේ. ගත පැවිදි වුණාට හිත තියෙන්නේ gedara. එහෙම තත්වයක ඉඳලා මේ මග වඩන්න බෑ. අනිවාර්යයෙන්ම කොහේ හරි හිර වෙනවා. පිරිහෙනවා. ඥාණයෙන් ගුණෙන් හැම පැත්තෙන් පිරිහිලා අවසානයේ Taman දන්නේ නැතු විනාශය කරා ගමන් කරනවා. නිසා පින්වතුනි මේ බව සිහි කරගන්න. මොකද බොහෝ දරුවෝ හදපු අම්මලා තාත්තලා අනාගතේ පැවිදි වෙනවා. ඒ අය යන්නේ කාරණාව සිහි තබන්න ඕන. දරුවන්ව ගෘහ ජීවිතේම තියලා ඉන්න පැවිද්දට පන්සලට එක්කන් එන්න එපා. ඒ කිව්වේ දරුවන්ට පන්සලට එන්න එපා කියන එක නෙවෙයි. හිත නැමැති පන්සලට ඒ දරුවන්ව වැද්ද ගන්න එපා. එහෙම ගත්තොත් ඔබ මහා වරදක් කරගන්නවා. කවදා හරි දවසක විශාල වරදක් කරගෙන ශාසනික වශයෙන් උත් පිරිහිලා යනවා. නවත්තන්න බෑ. හොඳට තේරුම් ගන්න ඔය කාරණාව. යම් කිසි දවසක අරිහත් ඵලයටපත් වෙලා සසර දුක අවසන් වුණාට පස්සේ නම් ඒ දරුවෝ සම්බන්ධයෙන් මොනතරම් ආකාරයේ ක්‍රියාකාරකම් දකින්න ලැබුණත් ඒවා එකක්වත් කෙලෙස් වලට හේතු වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් අපගේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ අසිරිමත් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා වසරකට පස්සේ තමයි කිඹුල්වත් නුවරට ගියේ. එහෙම ගිහිලා තමයි රාහුල කුමාරයාව එක්කගෙන ආවේ. එතකොට පින්වතුනි මේ රාහුල කුමාරයා සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන් අවවාද කරපු තැන් කිහිපයක් තියෙනවා. අම්බලට්ටික රාහුල වාද සූත්‍රයේ, චූල රාහුල වාද සූත්‍රයේ, මහා රාහුල වාද සූත්‍රය යනාදී වශයෙන් රාහුල වාද සූත්‍රයේ ඔහොම සූත්‍ර ගණනාවක් තියෙනවා. එතකොට දැන් කෙනෙක්ට බැලුවහම පේනවා භාග්‍යවතුන් වහන්සේ රාහුල හාමුදුරු සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිල්ලක් දක්වලා තියෙනවා කියලා. ඒකට හේතුවක් තියෙනවා. එසේ නොවුනා නම් එහෙම ලෝකයාගෙන් විවිධාකාර අපවාද එනවා. හැබැයි ඒකේ තේරුම උන්වහන්සේ එහෙම ඥාති සංග්‍රහයක් කරා කියන එක නෙවෙයි. ඒ සූත්‍ර දේශනා රාහුල හාමුදුරන්ට විතරක් දේශනා කරපෝනේ. අදටත් සූත්‍ර පිටකේ ඒ සූත්‍ර තියෙනවා. ඕනෑම කෙනෙකුට සූත්‍ර ඇසුරෙන් අවබෝධය ලබන්න පුළුවන්. එහෙනම් එදා උන්වහන්සේ ඒ தත්ත්වය ඒ කාරණා ඒ ආකාරයෙන් සිද්ධ කළේ අවබෝධයෙන් පරම උත්කෘෂ්ඨ தත්ත්වයටපත් වෙලා. හැබැයි සාමාන්‍ය එතනින් මෙහා ඉන්න කෙනෙක් ඊට මෙහා ඒ ගිහි ජීවිත සහ පැවිදි ජීවිත අතර සම්බන්ධය ඇති කරගන්න ගියොත් එහෙම අනිවාර්යෙන් වැටෙනවා ලිඳේ. භික්ෂූන්ට භික්ෂුණීන්ට ගිහි සමාජයත් එක්ක ගනුදෙනු කරන්න කියලා භාගතුන් වහන්සේ අවවාද කරන්නේ ලිඳකට එබෙන හා ගැඹුරු ලිඳකට එබෙන හා අත්දැකීමක් ඇතුව. කියන්නේ ගැඹුරු ලිඳකට අපි එබෙනවා නම් කවදාවත් මුළු කඳම දාලා එබිලා බලන්නේ නැහැ. බොහොම සුළු වශයෙන් ඔළුව විතර පොඩ්ඩක් යන්දන් S2 පොලේ වෙලා බලනවා. ඊට වඩා ඒ පැත්තට නැඹුරු වෙන්න ගියොත් ඒ පැත්තටම ඇදගෙන වැටෙනවා, ලිඳට වැටෙනවා. ඒ වගේ අපිට මේ ඒවත් දැනගන්න මේ වෝහාරික ධර්මය. නැත්තම් මේ ධර්මයේ කී අපි මොනවද කරන්නේ? ධර්මය ගැන කතා කරනවා, අධර්මයේ හැසිරෙනවා. ඒ නිසා ධර්මය කියන්නේ මේ ජීවිතේ දරා ගන්න විදිය. ආර්ය ශ්‍රාවකයෝ මේ සිතකය දෙක නිවැරදිව දරා ගන්න විදිය තමයි ධර්මයේ හැසිරීම කියන්නේ. එහෙම නැතුව මේ දැනුමකට නෙමෙයි ධර්මයේ කියන්නේ. දැනුමෙන් ධර්මය අවබෝධ දැනුමෙන් ධර්මයේ දරා ගන්න ගිහිල්ලා තමයි බොහෝ විට මෝඩ පඬිතුයෝ ලෝකෙ බිහි වෙන්නේ. කිසිම තමන්ගෙන් තමන්ට පිළිහිරන්නේ නැති, අනුන්ට පිළිහිරන්නේ නැති. අර බමුණු වගේ මෝඩ බමුණු වගේ. මෝඩ බමුණෝ ත්‍රිවේදයේම කටපාඩම් කරගත්තා.
ත්‍රිවේදයේ ඕන ගාතාවක් කියන්න පුළුවන්. හැබැයි ඔවුන්ගේ ජීවිතේ ඔවුන්ගේ චර්යාවේ කිසිම වෙනසක් නැහැ. අධර්මිෂ්ඨ බමුණෝ. ධර්මයක් ඇත්තෙම නැහැ ඔවුන්ගේ ජීවන චර්යාවේ. ඒ වගේ පින්වතුනි මේ අපි මේවා සාකච්ඡා කරන්න ඕනේ ඒකයි. ධර්මයේ දකින්න තමන්ගේ ජීවිතය ඇතුලෙන්. ඒ නිසා දෙමාපියන් තුල පවතින සතර බ්‍රහ්ම විහරණ ගුණය ඒක දෙමාපියගෙන භූමිකාවෙදි විතරයි අදාළ වෙන්නේ. එතනින් එහාට මේ දෙමාපියෝ පැවිදි පාර්ශවයට ඇතුළත් වුණොත්, ඒ කියන්නේ භික්ෂු භික්ෂුණීන් වශයෙන් ශාසනයට ඇතුළත් වුණොත්, එතනින් එහා පැත්තට මේ දරුවොත් එක්ක ගනුදෙනු නැහැ. එහෙම ගනුදෙනු තියෙනවා නම් පැවිදි වෙලා නැහැ. අන්න ඒ බව සිහි කරගන්න. ඒක විශේෂයෙන් දකින්න පුළුවන් කාරණාවක්. මේ ශාසනික කටයුතු වලදී අපිට පේන්න තියෙනවා ලෝක සම්මතයේ මේ වගේ වැරදි. ඉතින් ඒක නිසා ඒවා පෙන්ලා දෙනවා. මොකද කරුණාවෙන් එහෙම නැත්තම් අනේ අපරාධේ මේ අති උත්තරීතර අවස්ථාව. කොයි වෙලාවක හරි ගිලිනවා. මාර්යා මොකක් හරි ගැටයක් ගන්න බලාගෙන ඉන්නේ. අපි මේ මාර්යා ගැන කතා කර මාර්යාගම ගැට වලට අහු වෙනව නම් වැඩක් නැහැ නේ ධර්මය අහලා බණ අහලා. කොච්චර බණ ඇහුවත් මොකද මම ඒකයි කියන්නේ හැමදාමත් කොච්චර බණ ඇහුවත් කෝ ලබන අවබෝධය කෝ මේ චර්යාත්මක චින්තනමය අවබෝධය වෙනස කියලා බලන්න ඕන. තමන්ගෙම බලන්න කාගෙන්වත් අහන්න ඕනේ නෑ ආයික. තමන් තුළින්ම බලන්න. එතකොට තමයි සත්පුරුෂ යහපත් වූ මිනිස්සෙ බිහි වෙන්නේ. මමත්වය දුරු වෙන්නේ. පින්වතුනි මේ ධර්මයේ දේශනා කරන්නේ මමත්වය දුරු කරන්න භාග්‍යවතුන් වහන්සේ. මමෙක් අපි ඉතුරු කරගන්න හදන හැමතිස්සෙම ලෝක සම්මතයේ වැඩවල නිරත වෙලා. අර අම්මා තාත්තා කියන භූමිකාව මහා බාධාවක් කවදා හරි දවසක නිවනට. හොඳට මතක තියාගන්න. මහා බාධාවක් ඒක. ඔය ගැටෙන් ඔබට නිදහස් වෙන්න බැරි වුණොත් ගැලවෙන්න බෑ මේ සංසාරයෙන් කවදාවත්. එදා අපගේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පෙර අවසාන වශයෙන් පාරමිතා පූර්ණේ කරපු භවයේ තමයි වෙස්සන්තර ජාතකය. වෙස්සන්තර සඳමහනුවර වෙස්සන්තර රජුරු වශයෙන් බලන්න උන්වහන්සේ අවසානයේ මොකද්ද පෙන්වුවේ කියලා. පස් පාරක් මහ පොළොව කම්පා වෙලා යන උන්වහන්සේගේ දාන ගුණය දරා ගන්න බැරුව අර මහා ශාස්ත්‍රීය රාජධානිය අත්හරිනවා. ඒ රජකම අත්හරිනවා. ඒ මහා යශස්වි සප සම්පත් ඇති භාණ්ඩාගාර ඒ අන්තපුර ආදී සියලුම වස්තු අත්හරිනවා. ඊළඟට අර තමන්ට මහා ආශිර්වාදයක් වෙච්ච මහා අර හස්ති රාජාවර ඇතින්නව අත්හරිනවා. ඊළඟට තමන්ගේ ආදරණීය දරුවන් සහ බිරිඳත් අත්හරිනවා. එහෙනම් උන්වහන්සේ අපට පෙන්වුවේ මොකද්ද? පාරමිතාව. ඒකේ සංසාරේ දීර්ඝ කාලයක් මේ අත්හැරීම ප්‍රගුණ කළා ආපු උත්තමයට විතරයි මේ යම් පස්චිම භවයකදී අත්හැරීම සදාහටම වශයෙන් අත්හැරලා දාලා පරිනිර්වාණයට ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. උන්වහන්සේ පෙන්නන්නේ අපට. එහෙනම් පින්වතුනි හොඳට මතක තියාගන්න අම්මා තාත්තා කියන භූමිකාව තමයි වෙස්සාන්තර ජාතකයේදී අත්හරින්නේ. තාත්තා කියන භූමිකාව අත්හැරලා දැම්මේ. ඒ අත්හැරියට පස්සේ තමයි ලෝකයේම පියාණන් වහන්සේ අපට මුණ ගැහෙන්නේ. ලෝකයේම මෑණියන් වහන්සේ අපට මුණ ගැහෙන්නේ. අමා මෑණි බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. එදා උන්වහන්සේට මේ පීතෘ පදවිය අත්හැර ගන්න බැරුණා නම් අද අපට බණ අහන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා දේශනා කරන්නේ නැහැ ධර්මයේ. ඒසායි කාරණාව සිහිපත් කරගන්න ඕනේ. එහෙනම් මව්පියන් තුළ මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ ගුණය තියෙනවා. මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ ගුණය මව්පියන් තුළ පවතින ගුණය අන්න ඔබ දැන් ඔබට බ්‍රහ්මයන්ගේ ගුණය බලා ගන්න ඕන නම් බ්‍රහ්මයේ හැසිරෙන්නේ කොහොමද කියලා බලා ගන්න ඕන නම් ඔබට ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ දරුවෝ සම්බන්ධයෙන් අම්මා තාත්තා කටයුතු කරන්නේ කෙසේද කියලා බලන්න. තමන්ගේ දරුවෝ සම්බන්ධයෙන් අනුන්ගේ දරුවෝ නෙවෙයි. තමන්ගේ දරුවෝ සම්බන්ධයෙන් අම්මයි තාත්තයි කටයුතු කරන ආකාරය ඔබ නිරීක්ෂණය කරලා බැලුවොත් ඔබට පේනවා එතනදී බ්‍රහ්මයෝ. බ්‍රහ්මයෝ ඔන්නෝමයි හැසිරෙන්නේ. හැබැයි බ්‍රහ්මයන්ගේ වෙනස තමයි බ්‍රහ්මයන්ට දරුවෝ කියලා කොටාසියක් නැහැ. ඒ නිසා බ්‍රහ්මයෝ මේ ඉන්න සියලුම ලෝක සතුන්ට එක හා සමාන විදිහට මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා පතුරවනවා. නමුත් දෙමාපියන්ගේ මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂා කියන ගුණධර්ම හතර ඊටාම සීමිතයි. ඒක සීමා වෙනවා තමන්ගේ ගෙදර බිත්ති හතර ඇතුලේ. ඒ කියන්නේ මීට ඉස්සෙල්ලත් මම සාකච්ඡා කරලා තියෙන නිසා අමුතුවෙන් ආයි කියන්න යන්න ඕනේ නැහැ. නමුත් කෙටියෙන් නමුත් මේ වෙලාවේ බණහන අලුතෙන් බණහන කෙනෙක් ඉන්නවා නම් අන්න එයාට තේරෙන්න පොඩ්ඩක් විස්තර කළේ. එහෙනම් පින්වතුනි මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන්නේ මොනතරම් පටු ගුණයක්ද බලන්න. ඒ කියන්නේ අම්මයි තාත්තයි තුල තියෙනවා ඒක බ්‍රහ්මයට සමානයි බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ ගුණය බ්‍රහ්මයට සමාන වුණාට කොච්චර පටු තැනකින් ඒ ගුණය අවසන් වෙනවද බලන්න. තමන්ගේ දරුවෙක් දුකටපත් වුණාම වහා පිහිට වෙනවා. අනුන්ගේ දරුවෙක් දුකටපත් වුණාම පිහිට වෙනවා. එහෙන් පිහිට වෙන්න පුළුවන් නම් ඒ කාන්තෙන් ඔබේ ඒ උත්තරීතර වූ ගුණ හතර
මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ ගුණය ඉහළයි. එහෙනම් තමන්ගේ දරුවන්ව දුකින් නිදහස් කරන්න ඕනේ. එයාට ඔහොම ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ඔබ කටයුතු කරනවා. අනුන්ගේ දරුවෝ සම්බන්ධනුත් ඔබ මේ විදිහට කටයුතු කරනවාද කියලා බලන්න. තමන්ගේ දරුවන් දුකින් නිදහස් කරන්න ඕන, දුකටපත් වුණොත් එයාට පිහිට වෙන්න ඕන කියලා ඔබ කල්පනා කරනවා. අනුන්ගේ දරුවොත් එසේ දුකින් නිදහස් කරන්න ඔබ කල්පනා කරනවද? පිහිට වෙනවද? තමන්ගේ දරුවෝ සැපතටපත් වෙනවා දැක්කහම ඔබට මහ සතුටක් හට ගන්නවා හිතේ. අනුන්ගේ දරුවොත් එහෙම සැපතටපත් වෙනකොට ඔබේ හිතේ සතුටක් හට ගන්නවාද? තමන්ගේ දරුවෝ මොනතරම් තමන්ට අවඩක් කරත්, හිංසාවක් කරත්, සැපතක් අත් කරලා දුන්නත්, දුක් විපතක් අත් කරලා දුන්නත් තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් මධ්‍යස්ථව ඉන්නවා. තමන්ට දුක ගෙනාවු දරුවටත්, සැප ගෙනාවු දරුවටත් එක හා සමානව සලකනවා. හැබැයි අනුන්ගේ දරුවෝ සම්බන්ධව එහෙම කල්පනා කරනවද, කටයුතු කරනවද බලන්න ඕන. එහෙනම් අර මව් ගුණය, පිය ගුණය කියන එක ගෘහයට විතරක් සීමා වෙනවා බොහෝ මිනිසයන්ගේ. සමහර මිනිසයන්ගේ ඒකත් නැහැ. සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ දරුවෝ සම්බන්ධයෙන්වත් මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව නැහැ. ඒ තරම් අන්ධ බාල මිනිස්සු ඉන්නවා. එහෙම ඉන්නවා. එදාට ඒ දරුවෝ ඒ අම්මලා තාත්තලාට වෛර කරනවා. ඒක හරි කියනවා නෙමෙයි. හේතුඵල වශයෙන් ඒක සිද්ධ වෙන්නේ. ගින්දර දැල්ලපු තැනයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ ඒකට. ගින්දර දැල්ලපු තැන තාපේ අනතුරක් තියෙනවා. එහෙනම් පින්වතුනි අන්නර ලෞකික මෛත්‍රිය සහ ලෝකෝත්තර මෛත්‍රිය මෙන්න මේ වෙනස ඔබට දැන් වැටහෙන්න ඇති හොඳට. එහෙනම් බලන්න ඔබටම දැන් දකින්න පුළුවන්, ඔබ තුලින්ම දකින්න දැන් මේ ධර්මය. ඔබ කාලයකට ඉස්සෙල්ලා බණහන් ඉස්සෙල්ලා ඔබ තුල මෙන්න මේ කියන මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂාව කියන හතර මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ කොයි මට්ටමේදී තිබුණේ? අර ලෞකික මට්ටම් වලින්. සමහර විට මේ මට්ටමින්වත් තියෙන්නේ නැතුවත් ඇති. තිබුණා නම් ඊටාම සුළු වශයෙන් තමයි තිබුණේ. දැන් ඔබට පේනවාද ඒකයි කියන්නේ ආර්ය ශ්‍රාවකෙක් සහ සාමාන්‍ය පු탁ජනෙක් අතර වෙනස අහසයි පොළොවයි හා සමානයි. ලෝණක බල්ල සූත්‍රයකයි පෙන්වන්නේ. දැන් බලන්න ඔබම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් යම්කිසි ආකාරයෙන් ඔබ මේ ධර්මයට කන් දෙන්නට කලින් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මයේ අසවබෝධ කරගන්නට කලින් සමහර විට ඔබම අවංකවම දකින්නේ ඔබ තුල කරුණා, මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂාව අංශු මාත්‍ර වශයෙන්වත් තිබුණ නැද්ද දන්නෙත් නැහැ කියේ. තිබුණා නම් ඊටාම අංශු මාත්‍ර වශයෙන්. සමහර විට තමන්ගේ දරුවෝ සම්බන්ධයෙන්වත් මේ මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා සමහර දෙමව්පියෝ තුලින් පළ වෙන්නේ නැහැ. ඒකයි ඒ දරුවෝ අනාථ වෙන්නේ. දැකලා ඇතිනේ ඉපදීච්ච ගමන් තමන්ගේ දරුවන්ව කුණු ගොඩවල වල දාලා යනවා. දැන් එතනකෝ මව්පියන් තුල තියෙන සතර බ්‍රහ්ම විහරණේ. තමන්ගේ දරුවන්වම අපහරණය කරනවා. කෝ එතන තියෙන සතර බ්‍රහ්ම විහරණේ. තව ඕන තරම් දේවල් තියෙනවනේ එකෙන්ක කියන්න ගියොත් තමන්ගේ දරුවන්ව අනාචාරය යොදන මුදල් හම්බ කරන්න අම්මලා. එතකොට කෝ එතන සතර බ්‍රහ්ම විහරණේ. තමන්ගේ දරුවන්ට කියනවා කසිපු පෙරන්න කියලා. හිරේ විලංගු වෙන්නත් කමක් නැහැ කියලා. කෝ එතන සතර බ්‍රහ්ම විහරණේ. ලෞකික වශයෙන්වත් නැහැ. එහෙනම් දැන් ඒ වගේ පහත්ම පදුට්ට තත්වයක හිටියා කියන්න බෑ. නමුත් යම් මට්ටමක ඒ ලෝකෝත්තර ධර්මය අවබෝධ නොවන පෘථග්ජන මානසිකත්වය ඇතුලේ යම් මට්ටමකට ලෞකික වශයෙන් හරි මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා තියෙන්නේ නැති. හැබැයි අංශු මාත්‍ර වශයෙන් ඔබ අවංකව බලන්න. මම ඔබට මේ පෙන්ලා දෙන්නේ ඔබලද ඉමහත් වූ ආධ්‍යාත්මික දියුණුව ගැන අදහසක් ඇති කරගන්න. දැන් බලන්න එහෙනම් ඒ මට්ටමේ හිටපු කෙනෙක් බණහලා ලෝකෝත්තර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා. මෙන්න දැන් අර සීමා සියල්ල අතික්‍රමණය වෙනවා. ඒ කිව්වේ එදා හිතුවේ හැමදේම අර බලන්න දැන් ඒ අම්මා තාත්තම දැන් බලන්න අම්මයි තාත්තයි බණහනවා දැන් අර වගේ මානසිකත්වයක ඉඳලා. එදා හැමදේම හිතුවේ මගේ දරුවෝ සැපතටපත් වේවා, මගේ දරුවෝ දුකින් නිදහස් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා, දුකින් මිදෙත්වා කී හිටියා තමන්ගේ දරුවෝ සම්බන්ධයෙන්. අර සියලු ලෝසතුන් කියලා කිව්වට ඒක වචනයක් විතරයි. ඒක සංජානනීය වෙන්නේ නැහැ හිතට. ඒක වචන කීක ඉන්න පුළුවන්. ඉංග්‍රීසි හින්දුවක් කිව්වත් ඒකේ මොන වචනයක්වත් තේරුමක් නැති වුණත් කීක ඉන්න පුළුවන් වගේ. අර්ථයක් සංජානනීය වෙන්නේ නැහැ. ඒ වගේ අර තමන්ගේ දරුවෝ විතරක් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා, දුකින් මිදෙත්වා කී හිටියා. එහෙම ඉඳලා මේ අම්මයි තාත්තයි යම්කිසි ආකාරකින් බණ ඇහුවා. අමා ධර්මයේ ටික ටික ගෝචර වෙන්න ගත්තා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණා. ඒ උත්තරීතර ධම්ම අවබෝධයත් එක්කම චින්තන විපර්යාසයක් සිද්ධ වුණා. දැන් Tamanට තේරෙන්න ගත්තා මහ වේදනසක් ඇති වුණා ජීවිතේ. දැන් කාමයේ දුකයි කියලා අවබෝධ වුණා. කාමයේ අසාරයි කියලා අවබෝධ වුණා. කවුරුත් කියපු නිසා නෙවෙයි Tamanට ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වුණා. න්‍යායාත්මකව අවබෝධ වුණා. තමන්ගේ අත්දැකීමෙන් අවබෝධ වුණා. න්‍යාය අත්දැකීමයි දෙකම ගලපලා අවබෝධ කරගත්ත එකට ඒක ධම්මානුධම්ම පටිපත්තිය කියලා. ධම්මානුධම්ම පටිපත්තියදී වෙන්නේ න්‍යායයි අත්දැකීමයි එකට ගලප ගන්නවා. අවබෝධයෙන්.
ප්‍රඥාවෙන්. අන්න එදාට මොකද වෙන්නේ? ප්‍රත්‍යක්ෂ වෙන සත්‍යකාතබ්බන්ති. දැන් මෙහෙම අවබෝධ වුණා. දැන් මේ අවබෝධය තුල ඉඳගෙන දැන් කටයුතු කරනකොට දැන් පේන්න ගන්නවා හදවත පුළුල් වෙලා. චින්තනය පුළුල් වෙලා. අර දරුවන්ට විතරක් සීමා වෙච්ච මෛත්‍රිය මෙන්න මුළු පෘථිවිය පුරාම මේ සක්වල පුරාම මේ සියක් කෝටිය සක්වල පුරා විහිදී පැතිරී යන්න පටන් අරන්. දැන් අනන්ත අප්‍රමාණ මෛත්‍රියක් පැතිරෙනවා. කලින් එහෙම ගන්නෑ. කලින් තමන්ගේ ඥාතීන්ට තමන්ගේ දරුවන්ට විතරයි මෛත්‍රී සීමා වුණේ. දැන් එහෙම ගන්නෑ. දැන් තමන්ගේ ඥාතියා තමන්ගේ නෑය නොනෑ කියලා එහෙම ගන්නෑ. තමන්ගේ දරුවා අනුන්ගේ දරුවා එහෙම ගන්නෑ. දැන් එහෙම ගන්නෑ. දැන් මේ තමන්ගේ සහෝදරය අනුන්ගේ සහෝදරය එහෙම ගන්නෑ. මේ තමන්ගේ අම්මා තාත්තා අනුන්ගේ අම්මා තාත්තා එහෙම ගන්නෑ. දැන් කිසිම කොන්දේසියකින් විරහිතව කිසිම කොන්දේසියක් නැතිව කොන්දේසි විරහිතව දැන් මෙන්න පැතිරෙන අප්‍රමාණ මෛත්‍රියක්. මෙන්න අපරිමේය මෛත්‍රිය. අන්න අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන මෛත්‍රිය ලෝකෝත්තර මෛත්‍රිය ඉස්සරහෙන් වචනයක් යෙදෙනවා විශේෂයෙන්ම අපරිමේය කියන. සීමාවක් නේ. පරිමාණයක් කියන්න බෑ. ඒ මෛත්‍රිය තරම. මෙන්න අපරිමාණ මෛත්‍රිය පැතිරෙනවා දැන්. සකල ලෝක සත්‍යයම තමන්ගේ දරුවෝ කියලා හිතෙන. බලන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ සකල ලෝක සත්‍යයම තමන්ගේ දරුවෝ කියලා හිතන්න කිව්වේ. ඔන්නේ ලෝකෝත්තර මෛත්‍රිය දැන් පැතිරෙනවා. ආයුෂායක පුත්ත මනුරක්ඛේ එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් කොහොමද ඒ දරුවාට සලකන්නේ? මාතා යථානියම් පුත්තං ආයුෂායක පුත්ත මනුරක්ඛේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණ. අන්න එතකොට දැන් මේ අපරිමේය මෛත්‍රිය පේන්න පටන් ගන්නයි. දැන් පේනවා තමන්ගේ එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවට මොනතරම් ශාන්තිය සැපත ප්‍රාර්ථනා කරනවද? ඒහා සමාන මෛත්‍රිය දැන් සකල ලෝක සත්‍යය කෙරෙහි ඇති වෙනවා. සියලු ලෝක සතුන්ට මේ ශාන්තිය අත් වේවා. සියලු ලෝක සතුන්ට මේ නිවන් ශාන්තිය මේ සැනසීම උදා වේවා කියලා දැන් ප්‍රාර්ථනා කරනවා. නිකම් ප්‍රාර්ථනා කරන උඩින් බල බල ඉන්නව විතරක් නෙමෙයි. ඒ ප්‍රාර්ථනාවෙන් යුක්ත මේ මෛත්‍රියෙන් මේ මෛත්‍රී චේතනාවෙන් යුක්ත මෙන්න කටයුතුත් කරනවා දැන්. දැන් අර මම වෙනුවෙන් මගේ වස්තු වෙනුවෙන් වෙන් කරන්න දීච්ච සමස්ත කාලයේම ලෝකයා වෙනුවෙන් ලෝක ජනයා වෙනුවෙන් ලෝක සත්‍යය වෙනුවෙන් වෙන් කළා දැන්. අර මම මගේ කියලා ගොඩ ගහගෙන හිටියානේ. කාලය ධනෙ ශ්‍රමය ඔක්කොම මේ කාලේ මේ ධනෙ මේ ශ්‍රමය මේ ඔක්කොම මටයි මගේ දරුවන්ටයි මගේ හත්මුතු පරම්පරාවටයි කියලා. ඒ පටු මානසිකත්වයෙන් දැන් මිදිලා. අන්න ආර්ය ශ්‍රාවකයා බිහිනවා. දැන් කොහෙටද කුමක් කරාද මේ ළඟා වෙන්නේ? දැන් මේ උත්තරීතර නිර්වාණය කරයි ළඟා වෙන්නේ. දැන් ක්‍රමානුකූලව අරිහත් ඵලය කරයි ළඟා වෙන්නේ මේ ටික ටික. ඒ අරිහත් ඵලය කරා ළඟා වෙනකොට තමයි අර මමත්වය අවසන් වෙලා මම කියලා මගේ කියලා ගත්ත ලෝකය නිමා වෙන්නේ. එදාට තමයි සකල ලෝක සත්‍යය කෙරෙහි මෛත්‍රිය තීව්‍ර වෙන්නේ. අපරිමේය මෛත්‍රිය ඇති වෙන්නේ. එතකන්නේ. එතකන් හැමතිස්සෙම මම සහ මගේ පිරිස සැපවත් වුණා නම් ඇති කියන දෘෂ්ටිය තමයි ඉන්නේ. ආර්ය ශ්‍රාවකෙක් වුණා. ඒ අපරිමේය මෛත්‍රිය එකවරම වැඩෙන්නේ නැහැ. ටික ටික වැඩෙන්න ගන්නවා. වැඩෙනකොට දැනෙන්න ගන්නවා, පේන්න ගන්නවා Tamanටම. ඒ අපරිමාණ මෛත්‍රිය. ඇයි අපරිමේය කියලා කිව්වේ කියලා පේනවා. Taman කොච්චර ප්‍රඥාවෙන් අනන්ත අවකාශය පරීක්ෂා කරලා බැලුවත් ඒ මෛත්‍රී සීමාවක් පේන්නේ නැහැ. ඒ කියන්නේ අනේ මේ සියක් කෝටිය සක්වලේ සත්‍ය විතරක් නිවන් දකිත්වා. එතනින් එහා පැත්තේ ඉන්න උන් හැඳි ගෑවිලා ගියාට කමක් නැහැ කියලා එහෙම හිතෙන්නේ නැහැ. මේ විශ්වයේ යම්තාක් ලෝ සතුන් ඉන්නවා නම් ඒ සකල ලෝක සත්‍යයම සුවපත් වේවා සැපවත් වේවා යනාදි වශයෙන්මයි මෙනෙහි වෙන්නේ. අන්න මෙත්තා චේතෝ විමුක්තිය. එහෙනම් අන්නේ මෙත්තා චේතෝ විමුක්තිය දැන් බලන්න ඔබ තුල ඇති වෙලාද තියෙන්නේ කියලා. දැන් බලන්න ඕන බණ ධර්මය ඇහුවට මදි. දැන් නුවණින් පරීක්ෂා කරන්න කිව්වේ ඒකයි. තං සුනාද සාදුකම් මනසිකරෝත. දැන් බලන්න ඔබ තුලේ මෛත්‍රිය ඇති වෙලා තියෙන කියලා මතක තියාගන්න. ඔබ තුලේ අපරිමේය මෛත්‍රිය ඇති වෙලා නම් තියෙන්නේ. ඔබ ඒක අසුරු සැනකින්, ඒ කියන්නේ ඔබ ඒක අසුරු සැනකින් වඩන පුණ්‍ය සම්පත්තිය කුසල සම්පත්තිය අනෙක් ලෝක සත්‍යයන්ට සංසාර ගමන පුරාවත් උදා කර ගන්න බෑ. පෘථග්ජනයන්ට. පෘථග්ජනය මුළු ජීවිත කාලයක්ම වෙහෙසිලා පින්දහම් කරත් ඒ ඔවුන් රැස් කරගන්න පින ඔබ එක අසුරු සැනක් ගහනට රැස් කරගන්න මේ මහා මෛත්‍රියෙන් යුක්තව. මෙන්න මේ අසිරිමත් වූ මෛත්‍රියයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ ලෝකෝත්තර මෛත්‍රිය වශයෙන්. එහෙනම් පින්වතුනි අන්න එදාට මොකද කරන්නේ ඔබ? ඔබ එදාට එක දෙයයි කරන්නේ තමයි ඉස්සලම ස්වార్థය සලසා ගන්න කටයුතු කරන ස්වార్థික ආත්මාර්ථකාමීත්වය නෙවෙයි. රාගයේ දේශයේ මොහේ දුරු කරගන්න තමන්ගේ.
ඒ චිත්තසංතානේ රාගයේ දේශයේ මෝහය දුරු කර ගන්න කටයුතු කරන ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ලබන අවබෝධය තුලින් අන්‍ය ලෝකයාගේ රාගයේ දේශයේ මෝහය දුරු කරන. එහෙනම් එහි සීමාවක් කොයින්ද? කොයිතරම් නමුත් දැන් බලන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ අහන්න, ඒ ධර්මයට කන් දෙන්න සීමාවක් තියනවද? අහවලාට විතරයි මේ ධර්මයේ, අහවලාට මේ ධර්මයේ අයිති නැහැ. එහෙම එකක් තියනවද? නැහැ. එහෙනම් ඥානය ඇති සකල පඤ්ඤාවන්ත සයන් ධම්මෝ කිව්වා මිසක් ඒ පඤ්ඤාවන්තස කියන ඒ කුලකය ඇතුලේ මෙන්න මේ ජාතිය, මේ කුලය, මේ ආගම, මේ මලේ එහෙම එකක් තියනවද? එහෙම එකක් නැහැ. ප්‍රඥාව නැත්තම් ඕනෑම සත්‍යයට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න පින්වත්තුනි. එහෙනම් ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ තුන්වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ ඒ මහා මෛත්‍රියෙන් යුක්තව සම්මා සම්බුදු ශාසනය ආරක්ෂා කර තබන්නේ අනන්තයක් වූ සතුන් උදෙසා. සීමාවක් කියන්න බෑ මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබන පිරිස. සුවිසි අසංඛ්‍යක් ශ්‍රාවකයෝ නිවන් දකින්නවා කියලා එක ශාසනික ධර්මයේ සඳහන් වෙනවා. එතකොට සුවිසි අසංඛ්‍යක් කියලා කියන්නේ ඒක යම් කිසි ආකාරයක දාල ගණනයක් මිසක් කොහොමද අපි ඒක තේරුම් ගන්නේ? අසංඛ්‍යක් කියලා කියන්නේ 1.140ක සංඛ්‍යාවක්. 1.140ක සංඛ්‍යාවකට අසංඛ්‍යක් කියන්නේ. එහෙනම් ඒක වැඩි කරන්න ඕන 24න්. අන්න එන සංඛ්‍යාව සමාන පිරිසක්. ඒ කියන්නේ සුවිසි අසංඛ්‍යක් 1.140 වැඩි කිරීම 24 කියන මෙන්න මේ සංඛ්‍යාව ඒ ගුණිත වුණාම එන උත්තරය අන්නේ ප්‍රමාණි කොහොමද අපිට කැල්කියුලේටර් වලින් හදාගන්න බෑ මේ ගාන. මෙන්න මේ හා සමාන පිරිසක් එක සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක් තුළදී එක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධෝත්පාද කාලයකදී නිවනටපත් වෙනවා. නිර්වාණ අවබෝධය ලබනවා. අවම වශයෙන් සෝවාන් ඵලයටපත් වෙනවා. එහෙනම් පින්වතුනි ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනය ලෝකේ නගා හිටවුවාම මේ ශාසනය සුරක්ෂිත කරාම ඒ ශාසනය පිහිටවුවාම ඒ ශාසනය යම්කිසි ආකාරයකින් මාරයන් විසින් ඇති කරපු කටුකොහල් තියෙනවා නම් ඉවත් කරලා ඒ ශාසනය සුපිරිසුදු කරලා විරාජමාන කරාම හිතා ගන්න පුළුවන් ඔබට ලැබෙන ආනිසංස. මෙලවදීම පරිනිර්වාණයටපත් වෙනවා. කිසිම සැකයක් තියාගන්න එපා ගන්න. මෙලවදීම පරිනිර්වාණයටපත් වෙනවා. ඒ තරම් අනන්ත අපරිමාණ පුණ්‍යස්කන්ධයක් කුසලස්කන්ධයක් වැඩෙනවා. පුණ්‍ය ගංගා කුසල ගංගා වැඩෙන්න ගන්නේ. ඔබම කල්පනා කරලා බලන්න. ඔබම කල්පනා කරලා බලන්න අම්මා තාත්තා කෙනෙක් තුල තියෙන්න ඕන මේ සතර බ්‍රහ්ම විහරණ ගුණය. ඒ ගුණයෙන් මාත්‍රයක් තමයි අම්මලා තාත්තලා ප්‍රකට කරන්නේ ඒ දරුවෝ ඉස්සරහදී. ඒ ගුණයත් එච්චර උසස් ගුණයක් හැටියට අපිට පේනවා නම් කොන්දේසි විරහිතව සකල ලෝක සත්‍යය කෙරෙහිම ඒ මෛත්‍රිය පැතිරලා යනකොට එයින් ලැබෙන ආනිසංසය සායේ මෛත්‍රිය පරිමාව ගැන ඔබට මොකද හිතෙන්නේ? නිසා ලෝකෝත්තර මෛත්‍රියත් එක්ක සමාන කරන්න ලෞකික මෛත්‍රිය තබා කිසිම ගුණයක් නැහැ. ලෝකෝත්තර මෛත්‍රිය අනන්ත ආකාශයක් වගේ. ඒ පැතිරෙන අනන්තය දක්වා සීමාවක් ඉමක් වුණා නැහැ. ඒකයි අපරිමෙය්‍ය කිව්වේ. ඒකයි ලෝකෝත්තර ආර්ය බ්‍රහ්ම විහරණයට අපරිමෙය්‍ය කියන විශේෂණ පදේ දීලා තියෙන්නේ. අපරිමෙය්‍ය මෛත්‍රිය, අපරිමෙය්‍ය කරුණාව, අපරිමෙය්‍ය මුදිතාව, අපරිමෙය්‍ය උපේක්ෂාව කියලා. ඒ ගුණ හතර සීමාවක් ඉමක් වුණක් නැහැ ආර්යයන් තුල. ඒ නිසා ආර්යෝ සීමාවක් ඉමක් වුණක් නැතුව කුසලය පින රැස් කර ගන්නවා. ඒ නිසා ආර්යෝ සීමාවක් ඉමක් වුණක් නැතුව සැපයටපත් වෙනවා. එහෙනම් බලන්න ඒ ගුණයෙන් ප්‍රතිවිරුද්ධ ලෝකයා සීමාවක් ඉමක් වුණක් නැතුව දුකටපත් වෙනවා. මේ භයානක සංසාරේ. එහෙනම් දැන් තමන්ට දකින්න පුළුවන් තමන්ගේම චිත්තසංතානෙ පරීක්ෂා කරලා බැලුවොත් ඔය කියන ලෝකෝත්තර මෛත්‍රිය තමන් තුළ ඇති වෙලා තියෙන. ඇති වෙලා නම් තියෙන්නේ පින්වතුනි ඔබේ කාලය ඒකාන්තයෙන්ම ලෝක සත්‍යයේ යහපත පිණිස යහපත පිණිස මොහොතකට හරි වැය කරනවා. මොහොතකට හරි ඔබ එහෙනම් ඔබේ කාලය, ඔබේ ශ්‍රමය, ඔබේ ධානිය ඒ උතුම් වූ ශාසනය වෙනුවෙන් වැය කරනවා, ශාසනය නගා සිටවනවා. නමුත් එසේ නොවන තාක්කල් මං එදත් ඔබට කිව්වා ආත්මාර්ථකාමී මිනිසුන් ඉන්නේ. බණ අහනවා බොරුවට බණ අහනවා බොරුවට නිවන ගැන කතා කරනවා. නමුත් ඇතුළාන්තේ ඉන්නේ තක්කඩි හොර ආත්මාර්ථකාමී හොරෙක්. ඇතුළාන්තේ ඉන්නේ ජඩ කෙලතොල්ලෙක් ඉන්නේ. ඒ නිසා මොකද කරන්නේ? ගෘහයම ගොඩ නංවනවා සම්බුද්ධ ශාසනය අමතක කරලා. ඒ තක්කඩි හොරා නිවන ගැන කතා කරනවා, ධර්මය ගැන කතා කරනවා, පරිනිර්වාණය ගැන කතා කරනවා, නිවනට බොරුවට ප්‍රශංසා කරනවා. නමුත් සම්බුද්ධ ශාසනය ඉදිරියේ කටයුතු වලදී මොකද කරන්නේ? ඇස්කම් නැති, ඇස් අන්ධ වෙච්ච, කම් බිහිරි වෙච්ච
ආබාධිතයෙක් බෙලහීනෙක් වශයෙන් ඉන්නවා ඒ සම්බුදු ශාසනය ඉස්සරහදී. ඔවුන් පෝෂණය කරන්නේ මාර අසාර කුටුම්බයමයි. අන්න බලාගන්න පුළුවන් ඔබට පුද්ගලය තුළ ඇත්තටම ලෝකෝත්තර ධර්ම වැඩිලාද නැද්ද කියලා. දැන් මම ඔබට කිව්වා තව ගොඩාක් තියෙනවා මේ වගේ නිර්ණායක. මම එදා කිව්වා ඔබට බොජ්ජංග කෙනෙක් තුළ වැඩිනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන් ලීසි ක්‍රමවේදයක් තියෙනවා කියලා. ඒක මම කියනවා. හැබැයි දැන් මම තව ටික කාලයක් ගිහිල්ලා. එහෙනම් මෙන්න මේ නිර්ණායකෙන් ඔබට බලා ගන්න පුළුවන් ඇත්තටම මිනිසෙක් තුළ, ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකෙක් වශයෙන් පෙනී හිටින පුද්ගලයෝ තුළ. ඒ කියන්නේ එයාලා මම අපි බණ ඇහුවා මෙහෙමයි මට දැන් ධර්ම අවබෝධය ලැබිලා තියෙන්නේ. මෙහෙමයි මට දැන් කෙලෙස් නිරෝධ වෙලා යනවා. මට හරි සාන්තියක් දැනෙනවා, සැපතක් දැනෙනවා ආදී වශයෙන් ඒ කියන පුද්ගලයෝ තුළ ඇත්තටම මේ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා වැඩිනවද කියලා බලා ගන්න පුළුවන්. ඔවුන් කොච්චර මේ ලෝක සත්‍යයේ නිවන උදෙසා අප කැපෙලා කටයුතු කරනවද කියලා බැලුවොත් බලා ගන්න පුළුවන්. මේමයි සෝවාන් වුණත් මේ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ ආර්ය බ්‍රහ්ම විහරණේ වැඩෙන්නේ නැති පිරිසක් ඉන්න පුළුවන්. එහෙම නෑ කියනව නෙවෙයි. අඩු වැඩි වශයෙන් තමයි මේක වැඩෙන්නේ. සමහර පිරිසක් ඉන්න පුළුවන් සෝවාන් වෙලත් මේ සතර බ්‍රහ්ම විහරණ ගුණේ ඒ තරම් වැඩෙන්නේ නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒකේ විපාක උඩ ලැබෙනවා. ඒක මොකක්ද? සංසාරේ දිගයි. සත්තුක්කත්තක පාරම එහෙමනම්. එක කෝලංකෝල. තව ඉස්සරහට යනවා සංසාරේ ගොඩක් දුර. එහි විපාකයේ වශයෙන් ඇයි ඒ තරම් හිත පිරිසුදුුන්නේ නැහැ. ඒ තරම් හිත පෘතුලුන්නේ නිසා මහා ප්‍රඥාවක් දරා ගන්න බෑ හිතට. පාටු ප්‍රඥාවක් දරා ගන්න වෙන්නේ මොකද? චින්තනීය පාටුයි, හිත පාටුයි. පාටු චින්තනයක් තියෙන්නේ පාටු හිතක. එහෙනම් පාටු හිතක් නම් තියෙන්නේ මහා ප්‍රඥාවක් ඒ පාටු හිතේ රෝපණය වෙන්නේ. ඒ නිසා හිත පුළුල් වෙන්න ඕන. හදවත අපි සුද්ධ සිංහලෙන් කියනවා හදවත පුළුල් වෙන්න ඕන කියලා. හදවත පුළුල් වෙන්න ඕන මේ විශ්ව අවකාශය වගේ. එතකොට තමයි අර මහා ප්‍රඥාව වැඩෙන්නේ. එහෙනම් පින්වතුනි අන්න එහෙම වැඩෙනවා නම් ඒ ආර්ය ශ්‍රාවකයෙකු තුළ ඔය කිව්ව උතුම් වූ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂාව ලෝකෝත්තර මට්ටමින් දකින්න පුළුවන්. ඒ කියන්නේ සකල ලෝක සත්‍යය මේ සංසාර දුකින් නිදහස් කරන්න දරන වෑයමක් වශයෙන්. ඒ සකල ලෝක සත්‍යය මේ සංසාර දුකින් නිදහස් වෙනවා දැකලා අත් කරගන්නව සතුටක් වශයෙන් ඒ සකල ලෝක සත්‍යය කෙරෙහිම ඇති කරගත්තා මධ්‍යස්ථ පිරිසුදු චිත්ත ස්වභාවයක් වශයෙන් ඒ ආර්ය ශ්‍රාවකයන්ගේ ආධ්‍යාත්මික දියුණුව ඔබට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේ උතුම් මිනිස්යෝ තමයි උත්තරීතර මනුෂ්‍ය ධර්ම නොහොත් උත්තරී මනුෂ්‍ය ධර්මයන්ට උරුමකම කියන්නේ. ඒ කියන්නේ උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා කියන්නේ උසස් මාර්ගඵල. සෝවාන් ඵලයේ ඉඳලම උඩට. එතකොට පින්වතුනි සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි ඔහු උත්තරීතර මිනිසෙක්. මිනිහෙක් වෙන්න හැමෝටම පුළුවන්. හැබැයි උත්තරීතර මිනිසෙක් වෙන්න හැමෝටම බෑ. එහෙනම් උත්තරීතර මිනිසෙක් කියලා අනලෝකයට පේන්නේ මක් නිසාදයක්? මෙන්න මේ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂාව කියන මෙන්න මේ ගුණ ධර්ම හතර බහුල වැඩෙන්න ගත්තාම කෙනෙක් තුළ අන්න ඒ නිසා අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මාගේ මේ උතුම් වූ සම්බුද්ධ ශාසනය නම් වූ මන්දිරේ පදනම වෙන්නේ මේ සතර බ්‍රහ්ම විහරණයයි කියලා. තවත් සුද්ධ සිංහලෙන් කිව්වොත් ඔය සතර බ්‍රහ්ම විහරණ ගුණේ වැඩෙනකොට තමයි කෙනෙක් තුළ රාගයේ, දේශයේ, මෝහය බහුල වශයෙන් දුර වෙලා ගිහිල්ලා මග වැඩිලා පූර්ණ වෙන්න පටන් ගන්න. එතකොට දැන් අර්ථ වශයෙන් අර්ථ වශයෙන් දැනගෙන ඉන්න පුළුවන් ඔබ මේ සත්‍ය. හැබැයි පද වශයෙන්, අක්ෂර වශයෙන්, ව්‍යංජන වශයෙන් දන්නේ නැහැ. ඒ කිව්වේ දැන් ඔබ දන්නවා තමන්ගේ චිත්තසංතානයේ මෙබඳු විපර්යාසයක් ඇති වෙලා මේ වගේ ගුණධර්ම රෝපණය වෙන්න පටන් අරන් කියලා. එපමණයි ඔබ දන්නේ. කෙනෙක්ට එහෙම වෙන්න පුළුවන් ධර්ම ඥානෙ තියෙන අඩුපාඩුකම් මත. හැබැයි එපමණක් දැක්කා එතනින් එහා දෙයක් දන්නේ නැහැ. ඒ කියන්නේ එයා දන්නේ මේ මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ ගුණය නිවන් මඟ වඩන්න උපකාර වෙනවා. නිවන් මඟ වඩන ඍජු පරියාය, දහම් පරියායක් වෙනවා කියලා එහෙම දන්නේ. ඔවුන් හිතන් ඉන්නේ මේ ගුණ හතර අවශේෂ ගුණ හතරක් කියලා. එහෙම අවශේෂ ගුණ හතරක් නෙවෙයි පින්වතුනි. මේ ගුණ හතර ආර්ය භාවයත් එක්කම අවබෝධයත් එක්කම සමත බොජ්ජංගත් එක්කමයි වැඩෙන්නේ. එහෙනම් අවබෝධයෙන් යුක්තව ජීවත් වන ආර්ය ශ්‍රාවකයෙක් තුලයි මෙන්න මේ කියන ගුණ හතර දකින්න ලැබින්නේ. ඒකයි මේවට ආර්ය බ්‍රහ්ම විහරණ කියලා කිව්වේ. බ්‍රහ්ම විහරණක් තියෙනවා, ආර්ය බ්‍රහ්ම විහරණක් තියෙනවා. මේකට කියන තථාගත විහරණය කියලාත් කියනවා. බුදුරජාණන් වහන්සේ තුල දකින්න ලැබෙනා වූ විහරණය. ඒ මහා මෛත්‍රිය, මහා කරුණා, මහා මුදිතා, මහා උපේක්ෂාව. එහෙනම් පින්වතුනි අංශු මාත්‍රයක් හරි අප තුලත් මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂාව පිළිටන්න ඕන ආර්ය ශ්‍රාවකයන් වශයෙන්, බුද්ධ ශ්‍රාවකයන් වශයෙන්.
එහෙම නොවුනොත් එහෙම මේ සම්බුදු ශාසනය මෙතනින් හැපතට පැවැත්මක් නැහැ. ආත්මාර්ථකාමී මිනිසුන්ට කවදා සම්බුදු ශාසනයක් ඉදිරියට රැගෙන යන්න බෑ. ඒ මිනිස්සු කල්පනා කරන්නේ හැමතිස්සෙම මම කොහොමද පෝෂණය කරන්නේ? මගේ ගෘහය නැත්තම් මගේ කුටුම්බය කොහොමද පෝෂණය කරගන්නේ? ඒ අයට හැමතිස්සෙම තියෙන්නේ මගේ ලෝකයේ පිළිබඳ ප්‍රශ්නයක්. මම මගේ ඔය දෙක විතරයි අය පෝෂණය කරන්නේ. එතනින් එහා කිසි දෙයක් පෝෂණය කරන්නේ නැහැ. හැබැයි එසේ නොහිතා අන්නර ආර්ය භාවයට පත්වෙච්ච ලෝක සත්‍යය කෙරෙහි මහා කරුණාවක් උපදවන මහා මෛත්‍රියක් කරුණා මුදිතා උපේක්ෂාවක් උපදවන ආර්ය ශ්‍රාවකයන් නිසයි පින්වතුනි මේ ශාසනය යුගයෙන් යුගයට ආරක්ෂා වෙන්නේ. මතු අනාගතයේ සම්බුද්ධ ශාසනය කවදා හෝ දවසක ධාතු පරිනිර්වාණයෙන් අවසන් වෙනතුරු අතුරුදහන් වෙනතුරු මේ සම්බුද්ධ ශාසනය යුගයෙන් යුගයට ආරක්ෂා කරන්නේ අන්නර උත්තරීතර මිනිස්සුયો. ඒ උත්තරීතර මනුෂ්‍ය ගුණධර්ම ඇති මිනිස්සුયો. ඒ උත්තරී ගුණධර්ම ඒ උත්තරී මනුෂ්‍ය ගුණධර්ම හේවත් මේ මාර්ගඵල ශාසනය අවසන් වෙච්ච දවසට ඒකයි සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙන්නේ. ඇයි? එදයින් පස්සේ තින්දී බෞද්ධයෝ කියලා පිරිසක් ඔබ හිතන්න එපා තව වසර 2500කට පස්සේ එක දවසකින් එක රැයකින් සම්බුද්ධ ශාසනය දැන් අතුරුදහන් අදින් පස්සේ ඉවරයි සම්බුද්ධ ශාසනය. එහෙම දවසක් නෙමෙයි මේ කියන්නේ. එහෙම උදා වෙන්නේ නැහැ. එහෙම කියන්නේ එහෙම දෙයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. එදාටත් ඔබ දකි සුදු ඇඳගෙන උතුරු සලු දාගෙන. කියන්නේ එදාටත් මේ මිනිසයන්ට වශයෙන් ඔබට දකින්න බැරුණත් ඔබ දෙවියෙක් හරි වෙලා ඉඳගෙන හරි දකි. එදාටත් පෙනෙයි සුදු උතුරු සලු දාගෙන සුදු ඇඳගෙන සුදු උපාසිකාව සුදු පාටින් උවසියෝ පන්සල් එන හැටි. එදාටත් දකින්න හම්බේ සිවුරු දරාගෙන භික්ෂුන් ඉන්න හැටි. එදාටත් ඉඳි මේ කියන්නේ මාර්ගඵල ශාසනය අවසන් වෙච්ච දවසට. ඒ කියන්නේ ප්‍රතිවේද ශාසනය අතුරුදහන් වෙච්ච දවසට. එදාටත් ඉඳි මේ භික්ෂුන් භික්ෂුණී. එදාටත් ඉඳි මේ උපාසක උපාසිකාව. අද ඉන්නෝ වගේම. හැබැයි මතක තියාගන්න ඒ අසත්පුරුෂ ඒ ජානියා විසින් එතනින්ම සම්බුද්ධ ශාසනය අවසන් කරනවා. මොකද ඒ එදයින් පසු ඉන්නේ කියන්නේ මාර්ගඵල ශාසනය අවසන් වෙච්ච දවසට ඉන්න සෑම භික්ෂුවක්ම භික්ෂුණියක්ම උපාසකෙක්ම උපාසිකාවක්ම තමන් ගැන විතරක් හිතන ආත්මාර්ථකාමී මිනිස්සු. මම මගේ මොකද ධර්මාබෝධයක් නොමැති තැන සක්කාය දිට්ඨිය බිඳෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය, සක්කාය සංඥාව, සක්කාය චිත්තය දුරු නොවෙච්ච තැන ඉන්නේ අන්ධ බාල පෘථග්ජනෙක්. ඒ අන්ධ බාල පෘථග්ජනේ හැමතිස්සෙම කල්පනා කරන්නේ මම මගේ ජීවිතය, මම මගේ ලෝකය, මම මගේ කුටුම්බය, මම මගේ යනාදී වශයෙන් හැමදේම මම මගේ. ඔය ටික විතරයි පෝෂණය කරන්නේ. ඒකයි පින්වතුනි අර එදා අපි අර පොය දවසේ සාකච්ඡා කළා දසමාර සේනාව අතර අන්තිම මාරයා ආත්මාර්ථකාමීත්වය. ඔන්න ඕක නැති වෙන්න ඕන. ආර්යයන් තුලත් අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. මොකද නැත්තේ? සියලු කෙලෙස් අවසන් වුණා නෙවෙයි සෝවාන් වුණා කියන්නේ. ඔන්න ඔය ආත්මාර්ථකාමීත්වය කියන කැත ගතිය ඒක නැති වෙන්න ඕන. ඒ ජඩ ගතිය තියෙනකන් අපිට බෑ මේ මග වඩලා පූර්ණේ කරගන්න. මොකද එතනම තියෙනවානේ මග ඇහිරීම. තා මොනවා කියන්නද? ඒ මම මගේ කියලා දැඩිව ගත්ත ස්වභාවය තුලම අඩු වැඩි වශයෙන් තියෙන සෝවාන් පුද්ගලයාට මොකද සංඥාවෙන් සක්කාය සංඥාවෙන් චිත්තෙන් ඒ විපල්ලාසී පවතිනවා. එහෙනම් ඒක අපි අවබෝධයෙන් දුරු කරගන්න ඕන ගතියක්. එහෙම දුරු කරගත්ත දවසට තමයි මේ සම්බුද්ධ ශාසනය බැබලෙන්නේ. එහෙම මිනිස්සු බිහි වෙච්ච දවසට ඔබ බලන්න ඔබ නිසා කී දෙනෙක් සැනසීමටපත් වෙනවද කියලා ජීවිතේ. හොඳට බලන්න ආර්ය ශ්‍රාවකයෙක් නම් ඔබ. ඒකයි අසිරිමත් වූ බුදු පියාණන් නැතුව මේ වචන විතරක් නෙමෙයි අපි දැන් හැමදාම තේරුම් ගත්තේ මොනවද වචන ගොඩන්නේ සූත්‍ර දේශනාව කොයි ටික තිබුණොත් එහෙම මාගේ සම්බුද්ධ ශාසනය සතර බ්‍රහ්ම විහරණිය මතයි පවතින කියලා භාගතුන් වහන්සේ දේශනා කරා කියලා අපි ඕක කියවලා තේරුම් ගන්නවා වචන වශයෙන් ඊට පස්සේ එච්චරයි වචන වශයෙන් ඊට පස්සේ සංඥාර්ථයකුත් තේරුණා මේ කිව්වේ ඉතින් මේ එන සතර බ්‍රහ්ම විහරණ මත සම්බුද්ධ ශාසනය පවතිනවා විතරයි එහෙම කියලා තේරුම් ගත්තා යම් මට්ටමකට හැබැයි එතනින් එහාට ඒ අර්ථය පසක් වුන්නේ නැහැ මොකද්ද මේ භාගතුන් වහන්සේ අපිට පෙන්වා දුන්න පණිවිඩය එහෙම දැක්කේ නේ එහෙම දැක්කේ නැති නිසා අර ආත්මාර්ථකාමී විදිහටම ජීවත් වෙන්න එහෙනම් පින්වතුනි දකින්න තමන් තුළින් ධර්මය තමන් බලන්න අවංකව දැන් බලන්න හැමෝම මේ බණහන හැම පින්වතින්ම කල්පනා කරලා බලන්න තමන් නිසා මේ ලෝකේ තව එක මිනිසෙක් හරි එක සතෙක් හරි සැපතරපත් වෙලා තිනවා අපි ගමු සත්තු පැත්තකින් තියමුකෝ මිනිස්සු ගමු මේ අමා ධර්මය තව එක මිනිසෙට හරි ළඟා කරලා දීලා ඒ මිනිසයාට සැනසීමෙන් ජීවත් වෙන්න මෙලෝ පරලෝ අර්ථය තේරුම් ගන්න සදාතනික නිවනට මග උදා කරගන්න ඔබ අවස්ථාව හදලා දීලා තියෙනවා මොන මට්ටමින් හරි මොන විදියෙන් හරි
එහෙම උදා කරලා දීපු කෙනෙක් නම් ඔබ ශ්‍රේෂ්ඨ බුද්ධ ශ්‍රාවකෙක්. ඔබ බුදුරජාණන් වහන්සේ නම් වූ විශ්වයේ අසම සම අනුත්තර වූ අති උත්තරීතර පරම උත්තරීතර සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශංසාව ලබන්නේ ඒකාන්තයයි. උන්වහන්සේ ඒකාන්තයෙන් ඔබට ප්‍රශංසා කරනවා. ඔබ මගේ ඖරස බුද්ධ පුත්‍රයෙක් කියලා. ඒ කිව්වේ ඖරස කියන්නේ උරහිසේ රඳවගත්ත පුතෙක්. තාත්තලා තමන්ගේ ආදරණීය දරුවන්ව උරහිසේ රඳව ගන්නවා. එහෙනම් ඖරස බුද්ධ පුත්‍ර කිව්වේ ඒකයි. එහෙනම් උන්වහන්සේ ඔබ උරහිසේ රඳව ගන්නවා. මොකද උන්වහන්සේගේම මාර්ගය ගමන් කරන කෙනෙක්. එහෙනම් අන්න බලන්න ඔබ බලන්න කල්පනා කරලා ඔබ නිසා මේ ලෝකේ මිනිස්සුયો කී දෙනෙක් සැනසීමටපත් වෙලා දින්නේ ඔබ කුමන හෝ ආකාරයකින් ක්‍රියාවලියට දායක වෙච්ච කෙනෙක්. අඩුමතරම වචන මාත්‍රකින් හරි එකට හොඳයි කියලා දායක වෙලා දින්නේ. එහෙනම් පින්වතුනි ඔබ ලබන සැනසීමක් වුණානේ අපිරිමේ විතරක් නෙමෙයි ඔබ ලබන කුසලයේ පින ඒකාන්ත වශයෙන්ම ඒ පරම සැපය ඔබට මේ ජීවිතේදී මුදා කරලා දෙන්න ප්‍රමාණවත් වෙනවා. මොකද ඒ තරම මේ මෛත්‍රියේ සීමාවක් නැහැ. මේ කරුණාවේ සීමාවක් නැහැ. මේ මුදිතාවේ සීමාවක් නැහැ. මේ උපේක්ෂාවේ සීමාවක් නැහැ. නිසා මේවට කියනවා අපිරිමේය ධර්ම. ප්‍රමාණයක් නැති ධර්ම. ඒ නිසා එදාට අම්මා තාත්තා කෙනෙක් වශයෙන් ඔබ අද මව්පිය යනාදි වශයෙන් ඒ දෙගුරුන් වශයෙන් යම් කිසි භූමිකාවක් දරාගෙන ගෘහයට සීමා වෙලා හිටියත් යම් දවසක ඔබ උතුම් වූ බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වෙලා උතුම් පැවිද්දට හරි පත් වුණොත් ඒ පැවිද්දට ළඟා වුණොත් එහෙම ඒකාන්ත වශයෙන් ඔබට ඒ සියලුම ආකාරයෙන් අර මගේ දරුවෝ කියන දෘෂ්ටියෙන් නිදහස් වෙලා සියලු දෙනා දරුවෝ කියන තැන ඉඳගෙන සකල ලෝක සත්‍යයන්ට පිහිට වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි සත්‍ය. එහෙනම් එතන තමයි ලෝකෝත්තර ආර්ය ගුණ තියෙන්නේ. එහෙනම් පින්වතුනි දැන් ඔබට මේ පැහැදිලි කරේ භාගතුන් වහන්සේ සූත්‍ර දේශනාව ඇසුරින් මතු කරන යථාර්ථය අඩු වැඩි වශයෙන් තමන්ට ගැළපෙන ආකාරයෙන් එක ධර්ම ව්‍යාකරණයක් වශයෙන් සකස් වුණේ. එහෙනම් අන්න බලන්න මෙන්න මේ ධර්මය එසේ දරාගත්තොත් අන්න එතකොට අපිට පේනවා එහෙනම් මේ සතර බ්‍රහ්ම විහරණ කියන ගුණ වෙනම අමුතුවෙන් ගිහිල්ලා කොහෙවත් ගිහිල්ලා වඩන්න ඕන එකක් නෙවෙයි කියලා. එහෙනම් මේ ගුණ හතරම වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපට. මේ ගුණ හතරම වඩන්න කියලා. එතකොට අපි ඔතනින් එකක් විතරක් වඩලා හරියනවද එහෙමනම්? හැමෝම දන්නවා මෛත්‍රී භාවනාව. කවුද දන්නේ කරුණා භාවනාව? කවුද දන්නේ මුදිතා භාවනාව? කවුද දන්නේ උපේක්ෂා භාවනාව? ඒ භාවනාව? කරුණා මුදිතා උපේක්ෂා කියලා භාවනා තුනක් නැහැ නේ ලෝකෙ එහෙමනම්. එහෙනම් මෛත්‍රී විතරක් ගත්තේ කොහමද? අර ලෞකික වශයෙන් මෛත්‍රී කියලා මෛත්‍රී භාවනාවක් කියලා එකක් ලෝකේ තියෙනවනේ බොරු එකක්. අන්න ඒක අල්ලගත්තා. ඒක අල්ලගෙන හිතුවා උතුරු දිගට දකුණු දිගට නැගෙනහිර බටහිර යන ආදි වශයෙන් මේ මෛත්‍රිය පැතිරෙව්වම දැන් හරි වැඩේ. දැන් අපි මෛත්‍රිය වැඩුවා කියලා. මෛත්‍රිය ඔබ ලෝකෙට වැඩුවද නැද්ද කියලා බලා ගන්න පුළුවන් ලේසිම ක්‍රමය මම ඔබට කිව්වා දැන්. මොකද? ඔබ නිසා මේ විශ්වයේ ඔබ නිසා මේ මිහිතලේ මිනිස්සු එක්කෙනෙක් හරි සැපතටපත් වෙලා තියෙන්නේ. ඔබ නිසා කිව්වහම ඔබේ ධන දාන මිල මුදල් නිසා නෙමෙයි. ඔබේ අවබෝධය නිසා. ඔබේ ධර්ම ඥානය නිසා. ඔබ ලද ඒ අවබෝධයේ ආනිසංස නිසා. ඒ කියන්නේ ඔබට තව කෙනෙක්ට බණ දේශනා කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. එහෙම හැමෝටම හැකියාවල් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් නේ. හැබැයි ඔබට පුළුවන් අවබෝධයෙන් තව කෙනෙක්ව මාර්ගය කරා රැගෙන යන්න. ඔබට පුළුවන් තව කෙනෙක්ට බණ අහන්න අවස්ථාවක් හදලා දෙන්න. ඔබට පුළුවන් තව කෙනෙක්ගේ මේ මිත්‍යා දෘෂ්ටික අදහස් පහ කරලා ඔවුන්ට යම් ආකාරයකින් ධර්මයට යොමු වෙන්න අවශ්‍ය කරන පරිසරය හදලා දෙන්න. ඒ ආකාරයෙන් කල්පනා කරලා බලන්න ඔබ කී දෙනෙක්ට මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ෂා පතුරවලා තියෙනවද කියලා. එහෙම බැලුවාම සැලකිය යුතු ආකාරයෙන් ඔබට සතුටක් ඇති කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔබ දන්නේ නැතුණට ඔබ අපිරිමෙය පුණ්‍ය ශක්තියක් කුසල ශක්තියක් ඇති කෙනෙක්. ඒක ඔබට පේන්නේ නැතුණට දෙවියන්ට බ්‍රහ්මයන්ට පේනවා. ඒ දෙවියෝ බ්‍රහ්මයෝ ඈත ඉඳලා වඳිනවා. දුරතෝ නමසන්ති මහන්තං වීත සාරදා නමෝ තේ පුරිසාජන්න නමෝ තේ පුරිසුත්තම පුරුෂ උත්තමය අපිට ඈතට පේන ඔබ මහා ගුණවන්තයෙක් කියලා. අපි ඈත ඉඳලා ඔබට নমස්කාර කරනවා කියලා දෙවියෝ බ්‍රහ්මයෝ වඳිනවා. මොකද ඒකට හේතුව ඔවුන්ගේ ගුණයන් ඉක්මවල ඔබ. ඔවුන්ට බෑ ඔබ හා සමාන මට්ටමකට මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා පතරවන්න. දැන් ආනාර්ය බ්‍රහ්මයන්ගේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව ගැනතර අම්මල තාත්තලගේ වගේම එකක් තමයි.
ඒක ලෝකේ පුරා පැතිරලා ගියාට එකෙන් වෙච්ච යහපතක් නෑ ලෝකයට බැලුවම අවසානයේ. දැන් අනාර්ය බ්‍රහ්මතල කීයක් තියෙනවද? 11ක් තියෙනවා. 11න් අසංඛ්‍ය සත්‍ය අයින් කරන්නකො. ඒකේ නිදිනේ ඔක්කොම. තව 10ක් තියෙනවා. මේ 10 ඉන්න සියලු බ්‍රහ්මයෝ මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂාව පතුරවනවා. මොකද්ද ඔබට වෙලා තියෙන හොඳේ කියන්නේ? සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළ වුණ නැත්තම් මොකද්ද ඒ කරුණා ඒ මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂාව කියන ගුණ ධර්ම හතරෙන් ඒ බ්‍රහ්මයන්ගේ ගුණ වලින් ඔබට ලැබිච්ච සෙතේ කියලා බැලුවොත් එහෙම ලැබිච්ච සෙතක් නෑ අවසානයේ බැලුවාම. මොකද ඔවුන් ඇවිල්ලා කවදාවත් මේ ලෝක සත්‍යයක් දුක නිමා කරන්න කටයුතු කළා නෑ. හැබැයි මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂාව තියෙනවා. හිතේ තියෙනවා ඒක. තිබුණා කියලා ඒකෙන් ලෝකයට පිහිටක් ලැබිලා නෑ. ඒ වගේම සුද්ධාවාස බ්‍රහ්මියෝ කියලා කොටසකුත් ඉන්නවා. ඒ ඇවිල්ලා අනාගාමී බ්‍රහ්මියෝ. ඒ උතුමන් වහන්සේලා තුල අනාර්ය බ්‍රහ්මයන්ට වඩා ඉහළ වූ ලෝකෝත්තරනේ ලෝකෝත්තර සත්‍යයටපත් වෙච්ච උතුමන් වහන්සේලා නිසා උන්වහන්සේලාගේ මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂාව අර අනාර්ය බ්‍රහ්මයන්ගේ මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂාවට වඩා අතිමහත් අපරිමේයයි. ඒ නිසා අන්නේ යම් කිසි ආකාරයෙන් ලෝකයේ මිනිසයන්ට සත්‍යයන්ට යහපතක් සිද්ධ වෙනවා නම් අන්න සුද්ධාවාස බ්‍රහ්මයන්ගෙන් නම් ඒ දේ අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා. ඒ 100% කියන්න බෑ. මොකද මේ බ්‍රහ්මයන්ටත් සීමා සහිතව තමයි මේ මනුෂ්‍ය වර්ගයාට පිහිට වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කොන්දේසි මත. මොකද ඒ බ්‍රහ්මයෝ සහ මේ මිනිස්සු නිසා දෙකොට්ටාසයක් සත්ත්ව වශයෙන්. ඒ නිසා මේ බ්‍රහ්මයන්ටත් ඒ කාල පරාසවල තියෙන වෙනස්කම් නිසා මනුෂ්‍ය ලෝකයේ අවශ්‍යයි බ්‍රහ්ම සුද්ධාවාස අවශ්‍යයි වෙනස. ඒ අතර ලොකු වෙනසක් තියෙන නිසා ඒ බ්‍රහ්මයෝ තීරණයක් අරගෙන ක්‍රියාත්මක වෙනකොට මහ පොළොවේ ඒ මිනිස්සුયો ඒ තීරණය ගන්න මොහොතේ හිටපු මිනිස්සුયો නැහැ. තීරණේ ක්‍රියාත්මක වෙන මොහොත වෙනකොට. ඒ නිසා පින්වතුනි සමහරලාට ඒ සුද්ධාවාස බ්‍රහ්මයන්ගෙනුත් ලෝකයාට මහා යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. යහපතක් වෙන්නේ නැහැම කියනවා නෙවෙයි යහපතක් වෙනවා. හැබැයි මිනිසයන්ට වඩා දෙවියන්ට. දිව්‍ය තල වලට ඇවිල්ලා නම් සුද්ධාවාස බ්‍රහ්මයෝ බණ දේශනා කරනවා. ජනවසබ කියලා සූත්‍රයක් තියෙනවා. අන ජනවසබ කියන සූත්‍රය අරන් බලන්න. ඒ කියන්නේ පෙර කාලේ බිම්බිසාර රජුරෝ එතුමා සෝවාන් ඵලයෙන් යුක්තයි. උන්වහන්සේ එතුමා මිය ගිහිල්ලා ඉපදුනේ චාතුර් මහරජික දෙවියමානි ජනවසබ කියන දෙවිය බවට පත් වෙලා. අන්නේ ජනවසබ දෙවියා කියන කතාවක් ජනවසබ සූත්‍රය ඇතුළත් වෙනවා. අන්න ඒකේ සඳහන් වෙනවා සුද්ධාවාස බ්‍රහ්මයෝ විශේෂ සනන් කුමාර බ්‍රහ්ම රාජයන් වහන්සේ උන්වහන්සේ අරිහතුන් වහන්සේ නමක් උන්වහන්සේ එමෙවිලා තවදිසාවට ධර්මයේ දේශනා කරනවා කියලා. දෙවියන්ට ධර්මයේ දේශනා කරනවා. එහෙනම් පින්වතුනි දැන් මේ බ්‍රහ්මයෝ තුළ මේ මට්ටමේ ගුණ ධර්මයක් පවතිනවා. අනාර්ය සහ ආර්ය යනාදි වශයෙන්. හැබැයි ඊට වඩා අපරිමේය මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව මනුෂ්‍ය තුලින් ප්‍රකට වෙනවා. ඔබ දන්නේ නැති දෙයක් කියන්නද එහෙනම් මේ විශ්වයේ ශ්‍රේෂ්ඨතම භවය මිනිසත් භවය. මනුෂ්‍යයට එහා උසස් භවයක් කිසිම කාලයක මේ විශ්වයේ කෙනෙක්ට ලැබෙන්නේ නැහැ. ඔබ හිතන් ඉන්නවා නම් මහා බ්‍රහ්මයා විල මනුෂ්‍යයට වඩා උසස් කියලා ඒ ඔබේ අඥානකම. මේ විශ්වයේ අග්‍ර භවයක් ඇත්නම් ඒ භවයට කියන්නේ මනුෂ්‍ය භවය කියලා. ඊට වඩා භවයක් නැහැ තවත්. ඒ කියන්නේ පරිණිරවාණයට ආසන්නෙම පිහිටිය භවය මනුෂ්‍ය භවය. ඒ නිසා තමයි මනුෂ්‍ය හැම අතිම්ම සියලු දෙවියන් භක්මයන් අතික්‍රමණය කරන්නේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ තමයි විශ්වයේ පරම නිදර්ශනය. ඒ බවට සතුටු වෙන්න බලන්න මිනිස්සු මේ ගැන හිතනවද කියලා. දැන් හිතන්න හදිසියවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දෙවියන් අතර පහළ වුණා නම් භක්මයන් අතර පහළ වුණා නම් අපිට උන්වහන්සේ කොච්චර දුරද? එහෙනම් අපිට මේ යථාර්ථය අවබෝධ කරගන්න විතරක් නෙමෙයි මේ යථාර්ථවත් මාර්ගේ ගමන් කරන්නත් අපහසු වෙනවා. මොකද අපි එහෙනම් හැමතිස්සෙම මේ මායයට අහු වෙනවා. අපි එහෙනම් කල්පනා කරනවා උන්වහන්සේ දෙවියෙක් වෙච්ච නිසා බ්‍රහ්මයෙක් වෙච්ච නිසා උන්වහන්සේ தත්ත්වයටපත් වුණා. අපිට බැරුව ඇති මෙහෙම වෙන්නේ. ඒකනේ අපි මේ අවාසනාවන්ත මනුස්ස ලෝකෙ ඉපදුනේ කියලා. එහෙනම් කවදාවත් මිනිස්සු පරිනිර්වාණයටපත් වෙන්නේ නැහැ මතක තියාගන්න. හදිසියවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ යනාදි වශයෙන් ලෝකෙ පහළ වුණා නම් එහෙනම් මිනිස්සු අනාතෙන් අනාතයි. ආයි මේ තුච්ච නින්දිත මායාවෙන් නිදහස් වෙනවා තියා හිතන්නවත් බැරි වෙනවා එහෙනම්. ඒ තරම් එහෙනම් මුලා කරනවා. නමුත් බලන්න ඒ කොයි තරම් සතුටක් ඇති කරගන්න පුළුවන් ද මිනිසෙට තමන් මිනිසෙක් වීම ගැන. ඇයි අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පහළ වෙන කුලය මේ විශ්වයේ. එහෙනම් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ විශ්වයේ මහා ශාස්ත්‍ර උතුමන් වහන්සේ පහළ වෙන යම්කිසි භවයක් නැත්නම් ඒ භවය තමයි මේ විශ්වයේ අග්‍ර භවය.
ඒ අග්‍ර භවයේ මිනිස් භවයයි. ඒ කිව්වේ මිනිස්සුන්ට තමයි පරිනිර්වාණය හැම අතින්ම ළඟ. ඒ මහා අපරිමේය මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂාව පතුරවන්න පුළුවන් මිනිස්සුන්ට මිසක් අර දෙවියන්ටවත් බ්‍රහ්මයන්ටවත් නොවේ. ඒ නිසා මතක තියාගන්න දෙවියන්ට බ්‍රහ්මයන්ට උපකාර කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දෙවියොත් බ්‍රහ්මයොත් දිව්‍ය 이르දියෙන් බ්‍රහ්ම 이르දියෙන් පුණ්‍ය 이르දි වලින් බලවත් නම් ඇයි දෙවියන්ට බ්‍රහ්මයන්ට මේ සම්බුදු ශාසනය බාර දුන්නේ නැත්තේ කියලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ. එහෙනම් දෙවියන්ට හරි බ්‍රහ්මයන්ට හරි බාර දෙනවනේ. නෑ දෙවියන්ටවත් බ්‍රහ්මයන්ටවත් මේ ශාසනය ආරක්ෂා කරන්න බෑ. එයාට උපකාර කරන්න පුළුවන්. අඩු වැඩි වශයෙන් මේ ශාසනය පවත්වාගෙන යන්න යම් යම් උපකාර කරන්න පුළුවන්. හැබැයි මේ ශාසනය පවතින්නේ ප්‍රඥාව මත නිසා ඒ ප්‍රඥාවේ දෙවියන්ටවත් බ්‍රහ්මයන්ටවත් දෙන්න බෑ. මේ ශාසනය පවතින්නේ බුදු පියාණන් සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනය පවතින්නේ මේ ධර්මය අර්ථය මේ ධර්මයේ විනය අර්ථ වශයෙන් විවරණය වෙන තැන නිසා ඒ විවරණය සපයන්න අර දෙවියන්ටවත් බ්‍රහ්මයන්ටවත් බැරි නිසා අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනය පවතින්නේ මනුස්ස ලෝකෙමයි. අර දෙවියෝ බ්‍රහ්මියෝ ඒකට සාදුකාර දෙදී ඒ උතුම් වූ ශාසනය ආරක්ෂා කරගන්න ඒ වගේ මේ බුද්ධ ශ්‍රාවකයන් ආරක්ෂා කරන්න හැකි පමණින් කටයුතු කරනවා. ඒක වෙනම දෙයක්. හැබැයි ඒ අයට මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න බෑ. ඒ අයට උදව් කරන්න පුළුවන්. මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න පුළුවන් ඔබ වැනි පින්වන්ත මිනිසුන්ට විතරයි. ඒ කියන්නේ මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂාව අපරිමේය වශයෙන් වඩන්න පුළුවන්කම ලැබෙන්නේ මිනිසයන්ට. ඒ නිසා පින්වතුනි යම් කිසි දවසක ආර්ය භාවයට පත් වෙන මේ උතුම් බුද්ධ ශ්‍රාවකයෙකු තුළ වැඩෙන මේ මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂාව කියලා කියන්නේ ධර්මයෙන් පේනොය සීමාවක් ඉමක් වුණක් නැති බව. අපරිමේය කියන්නේ ඇයි කියලා වැටහෙනවා. මේ කියන දහම් කාරණා ඔබට ප්‍රත්‍යක්ෂයෙන් අත්දකින්න පුළුවන් එකක් මිසක් අහලා තේරුම් ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකේ දැන් මේ කිව්වහම මොකද්ද මේ අපරිමේය මෛත්‍රී කියන්නේ කියලා තේරුම් අරන් හිතලා බලලා එහෙම තේරුම් ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ අපරිමේය මෛත්‍රිය anu තමන් තුළින් අත්දකින්න ගුණ ධර්මයක්. තමන්ට අත්දකින්න බල එක සම්දිට්ඨිකෝ කිව්වේ මේ ධර්මය. තමන්ම දකින්න ඕන වෙන කෙනෙක්ට වැඩක් නැහැ එහෙම කිව්වට. දැන් කවුරු හරි ආකාශයේ වලාකුළක් උඩ ඉන්නවා නම් යම්කිසි මිනිස්සෙක් ඒ මිනිසයාට පේන දිශාවක් තියෙනවා පේන ආකාරයක් තියෙනවා හාත්පස පේන ආකාරයක් තියෙනවා. එතකොට පොළොවේ ඉන්න මිනිස්සෙක් අර වලාකුළු උඩ ඉඳගෙන අර මිනිසයා දකින අවකාශය කොච්චර විග්‍රහ කළත් අර පොළොවේ ඉන්න මිනිසයාට ඒක ගෝචර වෙන්නේ නැහැ සංජානනීය වෙන්නේ නැහැ. එහෙනම් ඒ මිනිසයාත් එක අත්දකින්න ඕන නම් ඒ කියන්නේ අහලා තේරුම් ගන්න බෑ. අර අවකාශයේ ඉඳගෙන කියන දේ අර මිනිසයාට තේරෙන්නේ නැහැ. මොකද මේ මිනිසා ඉන්නේ පොළොවේ නිසා. එතකොට මේ මිනිසයාට තේරුම් ගන්න උත්සාහ ගන්න මේ කියන්නේ මොන වගේ තත්ත්වයක්ද? මේ වලාකුළු උඩදී මේ නැත්තම් මේ අවකාශයේදී මෙන්න මෙහෙම පේනවා. මෙන්න මේ ආකාරයෙන් වලාකුළු පේනවා, දිව්‍යමාන පේනවා, මෙහෙමයි කියලා කියනවා. මොන වගේ තත්ත්වයක්ද? මොන වගේ පාටද? කොහොමද මේ වලාකුළු උඩ දිව්‍ය මාලික තියෙන්නේ? අර යට ඉන්න මිනිස්සෙක් එක විදිහට කල්පනා කරන්න පුළුවන්. ඒ මොන්සට එක ගෝචර වෙන්නේ නැහැ. මොකද තමන් එහෙම දෙයක් දැකලා නැහැ, අත්දැකලා නැහැ. එහෙනම් කවදා හරි දවසක එයා අහන්න ඕන ප්‍රශ්නේ වැරදි ප්‍රශ්නයක් අහනවා. මොකද්ද වැරදි ප්‍රශ්නේ? ඔබට පේන දේ මට විග්‍රහ කරන්න කියලා කියන්නේ. නැත්නම් ඔබට පේන්නේ කොහොමද කියලා ඇහුවොත් ප්‍රශ්නේ වැරදි. ඒක නෙමෙයි අහන්න ඕන. අර වලාකුළු උඩ ඉන්න මිනිසයාගෙන් ඇහුවොත් ඔබට පේන්නේ මොනවද කියලා අර බිම ඉන්න පුද්ගලයා ප්‍රශ්නයක් ඇහුවොත් ප්‍රශ්නේ සාකල්යෙම වැරදි. ඒ ප්‍රශ්නේ නෙමෙයි ඔහු අහන්න ඕන. ඔතෙන්ට එන්නේ කොහොමද කියලා. අන්න එදාට පුළුවන්කම ලැබෙනවා අර පොළොවේ ඉන්න මිනිසයාටත් ඒ ක්‍රමවේදය ඔස්සේ ඒ ස්ථානට ළඟා වෙලා ඒ සත්‍ය දකින්න. එහෙම ඇරෙන්න ඔබට දැනෙන දේ මට කියන්න කියලා කිව්වට වැඩක් නැහැ. දැන් ලෙඩෙක් ඉන්නවා. ලෙඩු දෙන්නෙක් ඉන්නවා. එක ලෙඩෙක් බෙහෙත් බීලා හොඳ වෙනවා. යම් මට්ටමකට හරි හොඳ වුණා කියමුකෝ. අනිත් ලෙඩාට හොඳ වෙලා නැහැ. දැන් අනිත් ලෙඩා සම්පූර්ණයෙන්ම ලෙඩෙක්. ඔහුට තාමේ රෝගේ නිසා හටගන්න සියලු ආබාධ ඒ විදිහටම පවතිනවා. ඔහු හැම එකකම පීඩා විඳ ඉන්නේ. අර බෙහෙත් තරම් සමනය වෙච්ච රෝගේ සමනය වෙච්ච රෝගියා එයාත් තාම රෝගියෙක් කියමුකෝ. එයාගෙන් අහනවා අර සම්පූර්ණ ලෙඩේ තියෙන පුද්ගලයා ඔබට දැනෙන සුවය මොන වගේද?
අර මනුස්සයට ඕන වචන මාර්ගෙන් කියන්න පුළුවන් යම් කිසි ආකාරයෙන් මට මන් දැන් සැහැල්ලුවක් දැනෙනවා මට හරි සතුටක් දැනෙනවා මට හරි කයටත් හරි හොඳ ශක්තියක් දැනෙනවා සවි බලයක් දැනෙනවා එන ආදි වශයෙන් කිව්වට වැඩක් නැහැ නේ අර පුද්ගලයාට අත්දකින්න බෑනේ වචන ටිකක් විතරයිනේ උහුට ඇහෙන්නේ කොහොමද අර්ථය පසක් කරගන්නේ එහෙනම් මේ රෝගී අහන්න ඕනේ ප්‍රශ්න නෙවෙයි ඔබට දැනෙන සුවේ මොන වගේද කියලා නෙවෙයි අහන්න ඕන ඔය සුවේ උදා කරගන්න මම මොකද කරන්න ඕන අන්න එතනයි නිවැරදි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේ පින්වතුනි මේ ආර්ය ගුණ කියන ඒවා සමහරට බණ අහගෙන හිටියාම දැන් බුදු පියාණන් වහන්සේ භික්ෂූන්ට ඒක දේශනා කරනකොට භික්ෂූන් මේක වචන වශයෙන් ඥානතෝ කිව්වේ ඒකයි දැනගන්නවා. පස්වතු උන් නැති තාක්කල් ඒ පිළිබඳව යම්කිසි විචිකිච්ඡාවක් පවතිනවා. එහෙනම් මේ ධර්මයේ අත්දකින්න පුළුවන්. අත්දකින්න පුළුවන් ක්‍රමවේදය තමයි හැම දවසකම මේ භාගතුන් වහන්සේගේ අමා ධර්මයේ ඇසුරෙන් පෙන්වා දෙන්නේ. කෙනෙක්ගේ රාගයේ දේශයේ මෝහයේ දුරු වෙලා යනකොට චිත්තසංතානේ ඒ අපරිමේය මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව හට ගන්නවා. එදාට මේ පුද්ගලයා උත්සාහ කරන්නේ මරණය තෙක්ම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනය ආරක්ෂා කරන්න. ශාසනය ආරක්ෂා කරනවා කිව්වේ මෙන්න මේකයි. මිනිසයන්ව මේ පාපෙන් වළක්වන්න. සබ්බ පාපසා කරන. ඊළඟ මිනිසයන්ව මේ අකුසලයෙන් නිදහස් කරන්න. මේ අවිජ්ජා තෘෂ්ණාවෙන් නිදහස් කරන්න. මිනිසයන්ගේ චිත්තසංතානේ දමනය කරන්න එයාට ඊට උපකාර කරන්න. අන්න එතරම් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියලා කිව්වේ. එහෙම නැතුව හිතන්න එපා මේ ශාලා ගොඩනැගිලි බෝධිමලු විහාරමලු හදන එක විතරක් කියලා. ඒවත් ඇතුළත්. හැබැයි ඒවා නෙවෙයි අග්‍ර වෙන්නේ. ඒවා කොච්චර ඉදි වුණත් වැඩක් තියනවද පින්වතුනි? මම ඉස්සෙල්ලත් කිව්වේ ඒකයි සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙච්ච දවසටත් ඔය කියන ශාලා තියෙනව නේද ලෝකේ? එහෙනම් ඒ ශාලා අවශ්‍යයි මිනිසයන්ට ඒ කාර්යයන් සිද්ධ කරගන්න පහසුවෙන් විහරණය කරන සේනාසන පහසුකම් වශයෙන්. හැබැයි එහෙම කරලා විතරක් අපි ලෝකෙට සැපතක්වත් කරලා දුන්නා කියලා හිතුවට මදි. ඒකත් මුකුත්ම නොකර ඉන්න එකේ එහෙම කරන එක ලොකු දෙයක්. හැබැයි ඊට එහා දෙයක් ඔබට කරන්න පුළුවන් මේ සම්බුදු ශාසනය උදෙසා. ඒකයි භාගතුන් වහන්සේ දේශනා කළේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. එක පද හතරක ගාතාවකින් තව මිනිස්සෙට අවබෝධය ළඟා කරලා දෙන්න පුළුවන් නම් පද හතරක ගාතාවකින් මහන එහි ආනිසංස මම මෙතෙක් කියලා පනවන්නේ නැහැ මහන. කොහොම පනවන්නද ඒක? ඇයි ඒ පද හතරේ ගාතාව නිසා මේ මිනිසයා නිදහස් වෙනවා නම් යම් සසර දුකකින් යම් මට්ටමකින් පින්වතුනි මේ දුක කොච්චරක් කියලා කියනද නිදහස් වෙච්ච දුක අවසන් කරපු දුක කොහොම කියන්නද? යමෙක් කුසලයේ මේ අය අකුසලයේ මේ අය අවබෝධ කර ගැනීමෙන් කුසලයේ පිහිටියා නම් එන් කුසලයේ පිහිටපු නිසා ඔබ දන්නවද ගැඹුරින්ම ගිහිල්ලා බැලුවම සබ්බේ සත්තා කියලා කිව්වහම ඇත්තටම මේ විශ්වයේ ඉන්නවා අනන්ත අපරිමාණ සත්‍යෝ. ඊටත් තව එහා පැත්තට ගියාම තව කාරණාවක් පේන්න ගන්නවා. මොකද්ද? ඒ සියලු සතුන් මේ අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් යුක්ත චිත්තසංතානය තුල වාසය කරනවා කියන. ඒ කියන්නේ යමෙක් නිවන් දැක්කහම සියලු සතුන් නිවනටපත් වෙනවා. ගැඹුරින් බැලුවාම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන්නේ අන්න ඒකයි. ඒ කියන්නේ මේ සම්මුතික වශයෙන් ලෝකේ ඉන්න විවිධාකාර සත්තු ඉන්නවා තමයි ලෝකේ. ඒ අය ගැනත් යම්කිසි මෛත්‍රියක් තියෙනවා තමයි. ඒ කියන්නේ ඒ අයටත් මේ ලෝක සත්‍යයන්ටත් මේ ධර්මාබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි මෙහෙම ගන්නකො සතර අපාගත සතුන් ඉන්නවා. දැන් අපි කොච්චර පින් අනුමෝදන් කරලා මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සකල ලෝක සත්‍යයටම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනාවෙන් කටයුතු කළත් අර සතර අපාගත සත්‍යයන්ට ධර්මාබෝධය ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිම දන්නවානේ සියලු ලෝක සතුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැහැ. ඒකට හේතු තියෙන ඊටාම සීමිත සුගතිමත් සත්‍ය පිරිසකට විතරයි මේ අවබෝධය ලැබෙන්නේ කියලා. එහෙනම් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තාය නදි වශයෙන් සියලු ලෝක සතුන් නිවනටපත් වේවා කියලා අපි මොකද ප්‍රාර්ථනා කරන්නේ? යම් පුද්ගලයෙකුගේ චිත්තසංතානිය යම් අපි ගත්තොත් යම් මිනිසෙක් කියමුකෝ දැනට මේ අත්භවයේ මනුස්ස මේ අත්භවයේ ඉන්න මේ පුද්ගලයා මේ සත්‍යයගේ චිත්තසංතානයේ පවතින අවිජ්ජාවේ තෘෂ්ණාවෙන් අවිජ්ජාවෙන් සහ තෘෂ්ණාවෙන් පුළුවන් අනන්තයක් සතුන් නිර්මාණය කරන්න. ඒ කියන්නේ මේ පුද්ගලයා ඒන් නිවනටපත් නොවුනොත් ඒ මිනිසයා අපි හිතමුකෝ මිනිසයා නිවනටපත් උනේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මය අසවබෝධ කරගන්න බැරි වුණා. දැන් මොකද වෙන්නේ? මරණයෙන් පසු නැවත වෙන අත්භවයක් සකස් වෙනවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඒ භවය තුලදී රැස් වෙන කර්ම ශක්තියෙන් තවත් අත්භවයක් සකස් වෙනවා. ඒ භවය තුල රැස් වෙන කර්ම ශක්තියෙන් තවත් අත්භවයක් සකස් වෙනවා. මේ විදිහට අනන්තයක් අත්භව සකස් වෙනවා. අනන්තයක් සත්‍යය ඉන්නවා ඇතුලේ. එහෙනම් එක සතර පද ගාතාවකින් යමෙක්ට ධර්මාවබෝධය ළඟා කරලා දුන්නාම අනන්තයක් සත්‍යෝ නිවන් දකින්න. එහෙනම් එහි ආනිසංස මෙතකයි කියලා කාටවත් සීමා කරන්න බෑ.
අනන්තයක් සත්‍යෝ නිවනටපත් වෙනවා සතර පද ගාථාවකින්. පින්වතුනි එහෙනම් ඔබම කල්පනා කරලා බලන්න ඒ විදිහට ගත්තාම ඒ සතර පද ගාථාවන්ගෙන් අති බහුතරයක් වූ මිනිසයන්ට මේ ධර්මය ප්‍රකට කරමින් ප්‍රචාරය කරමින් මේ මිනිසයන්ට මේ ධර්මය අවබෝධ කර ගන්නට මාර්ග විවර කර දීමෙන් අනන්තයක් සත්‍යෝ නිවන් දකින්න කොහොමද කියලා දැන් වැටහෙනවා ඇති ඔබට. එහෙනම් එහි ආනිසංස මෙතෙක් කියලා කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඔන්න ඔය අනුසාරයෙන් ධර්මයේ ධර්ම දානේ ආනිසංස දකින්න. එහෙම දැක්ක දවසට තමයි ඔබ මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න වේගෙන් ඉක්මනින්ම නැත්තම් අපි කොච්චර ඉක්මනින් මේ වැඩ ඉවර කරගන්න ඕනේ කිව්වත් ඒව නිකන් වචන විතරයි. මම වෝහාරිකවයි ඔබට ධර්මයේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ නාමයෙන්. කියන්නේ විවහාරික ජීවිතය අපිට පේන ධර්මයේ. අර ලෞතුරු බුද්ධ වන්දනා පොත අසරණ අහිංසක මිනිසයන්ටයි බෙදා හරින්නේ. ඒ පොතෙන් කිසිම කෙනෙකුට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. පොත මුද්‍රණය කරන ෆාසට්ස් ප්‍රේම් දිසානායක මහත්තයාටවත් ඒකෙන් ලාභයක් නැහැ ලොකු. එතුමාට තියෙන බොහොම සුළු යම්කිසි ලාභයක් ඒකත් ඇවිල්ලා ඒ පොත මුද්‍රණය කරන ඒ සේවක පිරිසට පඩි නඩි ගෙවන්න මිසක් එතුමාට සුඛ විහරණයට නෙවෙයි. එතකොට ඒක සම්බන්ධීකරණය කරන දිල්හාන් මහත්තයා අනුරුද්ධ මහත්තයා ජයන්ත මහත්තයා ආදී මේ පින්වත් කල්යාණ මිත්‍රයන් කාටවත් කිසිම කෙනෙක්ට ප්‍රතිලාභයක් නැහැ. කිසිම කෙනෙක්ට මේ පොතෙන් කොස්ට් එකෙන් ලාභයක් එන්නේ නැහැ. කිසිම කෙනෙක්ට එන්නේ නැහැ. කිසිම කෙනෙක් සත පහක ලාභයක් ලබන්නේ නැහැ මේ ක්‍රියාවලිය. සියලුම දෙනා මේ පොත් මුද්‍රණය කරන පින්වතුන් පවා මේ පොත මුද්‍රණය කරලා බෙදන්නේ හුදෙක්ම අසරණ අහිංසක මිනිසයන්ගේ සැනසීම උදෙසා. මිනිසෙක් වශයෙන් ජීවත් වුණාට ඔන්න බලන්න අපි මේ කතා කරන්නේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව ගැන. අද ඇති වෙනකන් අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්. අපි කොච්චර ධර්මයේ දැක්ක කියලා කිව්වත් අපි තුළ මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කොච්චර දුරකට වැඩිලාද කියලා බලන්න. සමහර මිනිසයන්ට කොච්චර මඟ පෙන්වීම කරත් කනකට ගන්න නැතුව යනවා. කොච්චර පහද්ද කියලා බලන්න තමන් එතකොට. කොච්චර නිවනට ඈතින් ඉන්නේ බලන්න. නිවන කියලා කියන්නේ ගෙඩි පිටින් ගිහිල්ලා සත්‍ය පුද්ගලයක ආත්මයක් ලඟුම් ගන්න තැනක් නෙවෙයි. නිවන කියලා කියන්නේ මමත්වයේ සහ මුලින්ම සාකල්යෙම අවසන් වීම. එහෙනම් මේ සාකල්යෙම මේ මමත්වයේ අවසන් වෙන ක්‍රියාවලියේදී ඔබ මේ මමත්වය දුරු කරගන්න කොච්චර කටයුතු කරනවද කියලා බලන්න උනන්දුවෙන් උම්මනාවෙන්. සමහර මිනිසයන්ට අපි මේ ලෞතුරු බුද්ධ වන්දනා පොත බෙදා හැරීමේ ආනිසංස පෙන්වා දෙනවා. පින්වතුනි මේ පොත බෙදා හැරීමේ ආනිසංස මෙතෙකයි කියන්න බෑ. හොඳට මතක තියාගන්න. ඒ පොත බෙදා හැරීමෙන් ලබන ඔබ ලබන ආනිසංස මෙතෙකයි කියලා කියන්න බෑ. ඒ තරම් අනන්ත අපරිමාණ ආනිසංසයක් පුණ්‍ය ආනිසංසයක් කුසල ආනිසංසයක් ඔබට හිමි වෙනවා. මොකද දැන් අපි චතුරාර්ය සත්‍ය අර නිබ්බාන පටිපදාදී අපි පොත් හදලා අපේ පින්වත් පිරිසේ වෛද්‍යතුමාලා එහෙම මට මතක හැටියට අමිල වෛද්‍යතුමා ඒ වගේම නාදිෂාන් මහත්මයා මේ පින්වත් පිරිසේ වගේ පොත් ඒ වගේම රවිජි අපේ පින්වත් ශ්‍රාවිකාව ඒ වගේ අයත් මේ පොත් මුද්‍රණය කරලා ඒ අමතර පොත් වගේක් අපිට බෙදා හැරියා. දැන් චතුරාර්ය සත්‍ය පිළිබඳ ධර්මය අවබෝධ කරගෙන යම් මට්ටමකින් මේ සතර අපායෙන් නිදහස් වෙන මට්ටමකට ආපු පින්වතෙක් කියලා කියන්නේ ජීවිතේ අතිමහත් වූ ශ්‍රේෂ්ඨ භාග්‍යවන්තයෙක්. මොකද එයා සතර අපායෙන් නිදහස් ආයි සතර අපායට වැටෙන්නේ නැහැ. ඒ නිසා සෝවාන් පුද්ගලයා සාකල්‍ය වශයෙන්ම දුකෙන් නිදහස් නොවුනාට අනන්ත දුකකින් නිදහස් කෙනෙක්. ඒකයි භාග්‍යතුන් වහන්සේ අර සමුද්දක සූත්‍රෙ පෙන්වුවේ නියපොත්තේ තියෙන ජල බිඳුවයි සතර මහා සාගරයේ තියෙන ජල බිඳුවයි ගත්තාම මහන නුඹට මොකද හිතෙන්නේ මේ උපමාව සම්බන්ධයෙන්? භාග්‍යතුන් වහන්සේ සතර මහා සාගරයේ තියෙන ජලයත් එක්ක සංසන්දනය කරාම නියපොත්තේ තියෙන ජලය අපිට කලාවෙන් කලාවකටවත් මනින්න බෑ. එහෙනම් මහන මතක තබා ගන්න යමෙක් උතුම් වූ සෝවාන් ඵලයේ පිහිටියොත් ඒ පුද්ගලයා අවසන් කරන දුක මෙන්න මේ සතර මහා සාගරයේ ජලයට හා සමානයි. ඒ උතුම් වූ සෝවාන් ශ්‍රාවකයාට නිමා කරන්නට තිබෙන දුක මෙන්න මේ නියපොත්තේ තවරපු මේ දිය බිඳුව හා සමානයි. ඒකේ වෙනනම් සෝවාන් පුද්ගලයාට දුකක් කියලා එකක් ඇත්තෙම නැහැ ඉතින් එහා පැත්තට. සුද්ධ සිංහලෙන්ම භාගතුන් වහන්සේ දේශනා කළා තියෙන ඒකයි. සම්මුතික වශයෙන් දුකක් ඇත්තෙම නැහැ. දිව්‍ය තලවල තමයි උපදින්නේ. අර ලෝකෝත්තර වශයෙන් අපි දකින්න පැවැත්ම දුකයි. ඒ මත තමයි සබ්බ ලෝකානුපරිත සංඥාවෙන් සංසාර දුකින් නිදහස් වෙලා පරිණිරවාණයටපත් වෙන්නේ. ඒකට ප්‍රඥාව වැඩෙන්න ඕනේ ඉන්න. එකපාරටම ගහෙන් ගෙඩියන වගේ ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ඒ මට්ටම් වලදී තමයි මේ සැපය නිවන ප්‍රත්‍යක්ෂා වෙන්නේ. ඒ නිසා පින්වතුනි සෝවාන් පුද්ගලයා ස්වර්ග මොක්ෂ සම්පatti උරුම කරුවෙක් නියතෝ සම්බෝධි පරායන. ඒ නිසා ඇත්තටම ගත්තොත් දැන් අර
සතර අපාගත දුක තමයි අර සතර මහා සාගරයේ ජලය හා සමාන වෙන්නේ. එහෙනම් සුගති වල තියෙන දුක තමයි අර නියපොත්තේ තියෙන ජල බිඳුව හා සමාන වෙන්නේ. එහෙනම් සෝවාන් පුද්ගලයාට අවබෝධයෙන් ඒ සෝවාන් අවබෝධයෙන් පස්සේ සෝවාන් ඵලයෙන් පස්සේ ඒ කියන්නේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණාට පස්සේ අර චින්තන විපර්යාස සිද්ධ වුණාට පස්සේ සත්‍ය වශයෙන් ගත්තොත් දුකක් නෑ. එදිනෙදා ජීවිතයේ මේ පොඩි පොඩි හැලහැප්පීම් ඇඬිලි දෙඩිලි ඒවාර පුරුද්දක් වශයෙන් ගති පුරුද්දක් වශයෙන් ආපුවා නිසා ඇතිවන ඒ විඥානයන්ගේ ස්වභාවයන් මිසක් එතනින් එහාට ඇත්තට මේ පුද්ගලයාට දුකක් කියලා එකක් නෑ. එතනින් එහාට ඒ සෝවාන් පුද්ගලයා විඳින අප්‍රමාණ සැපක් මෙලොවදී අනන්ත සැපකටපත් වෙනවා මෙලොවදී. මොකද අර තිවිච්ච රාග දේශ මොහ දැවිලි 10න් ඔක්කොම දුරු වෙලා යනවා. ඊට පස්සේ අර ගති පුරුදු වශයෙන් සකස් වෙච්ච අර විඥාන වල අනුසයන් නිසා පොඩි පොඩි හැලහැප්පීම් ජීවිතේ සිද්ධ වෙනකොට පොඩි පොඩි තාපයන් නැති වෙන්න පුළුවන්. ඒවා මොනවද? මේ අනන්ත සංසාරෙත් එක්ක ගත්තාම. ඒ වගේම අනන්ත සංසාර දුකකින් නිදහස් වෙලා නියත නිර්වාණ මාර්ගයට පැමිණිච්ච ශ්‍රාවකයෙක්ට මොන දුකක්ද ආයි? දුක කියන්නේ සතර අපායට. එහෙන් බැලුවොත් එහෙම. එහෙනම් පින්වතුනි දුකෙන් නිදහස් එතනදීම. එහෙනම් ඒ උතුම් වූ සෝවාන් පුද්ගලයා අංශු මාත්‍ර දුක කුරුම කරුවෙක්. එතකොට දැන් අපි මේ පොත්පත් හදලා අපි දැන් ඒ උතුම් වූ නිර්වාණ මාර්ගයේ වඩන ශ්‍රාවකයන්ටත් අපි මේ පොතපත දෙනවා. ඒ වගේම තමයි කවදාවත් කිසිම ආකාරයකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න කොහෙන්වත් ඇහිලත් නැති, එහෙම පිළිසරණක් නැති යම්කිසි ආකාරයකින් අඩුම තරමේ නිවනට බැරි නම් සුගතියටවත් පාර හොයන අසරණ මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. ඒ මිනිස්සු තමයි වැඩි හරියක් ඉන්නේ මේ ලෝකේ. මෙන්න මේ මිනිස්සු කෙරෙහි කරුණාව උපදවාගෙන ඒ අය වෙනුවෙන් ඒ අයට අර අඩුම තරමේ සතර අපා දුකෙන් නිදහසලා සුගතියටවත් යන්න මාර්ගෙ පෙන්වන්න පුළුවන් නම් පින්වතුනි ඒකාන්ත වශයෙන් මේ ධර්ම දාණය අර ධර්ම දාණයටත් වඩා මහත්ඵලයි මහානිසංසයි. මොකද අපි මාර්ගයට පැමිණිච්ච එහෙම නැත්නම් දුකෙන් නිදහස් වෙන මගට පැමිණිච්ච යම් ශ්‍රාවකයෙක්ට යම් ධර්ම දානයක් සිද්ධ කරමින් යම් උපකාරයක් කරනවා නම් ඒ උපකාරය දැනටමත් අපි කරන්නේ දැනටමත් දුකින් නිදහස් වෙමින් ඉන්න දුකින් බොහෝ දුරට නිදහස් වෙලා ඉන්න කෙනෙක්ට. හැබැයි අර ලෞතුරු බුද්ධ වන්දනා පොත අපි ගෙනහිල්ලා ලබා දෙන්නේ දුකෙන් නිදහස් වීම පිළිබඳ සහන් එලියක්වත් නැති අඳුරු ජීවිතවලට. ඒ අසරණ මිනිස්සු ඕනෑ මොහොතක මිය ගිය ගමන් වැටෙන්නේ සතර අපායට. එහෙනම් ඔබම කල්පනා කරන්න වලෙන් ගොඩ ඉන්න මිනිහට උපකාර කරන එකද වඩා ශ්‍රේෂ්ඨ සහ වඩා පින්වන්ත වෙන්නේ. එහෙම නැත්නම් වලට වැටෙන්න යන මිනිහෙක් යන්තම් අතින් කකුලෙන් අල්ලගෙන ගොඩ ගන්න එකද වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ, වඩා පින්වන්ත වෙන්නේ, වඩා පුණ්‍ය ශක්තියක් වර්ධනය වෙන්නේ කියලා. ඔබම නුවණින් බලන්න මේ පින්කම් දෙකේ තියෙන වෙනස. ඒ කියන්නේ අර ආර්ය ශ්‍රාවකයන්ට ඒ පොතපත මුද්‍රණය කරලා බෙදා හරින්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒවත් කරන්න ඕන. ඒක කොහොමවත් අපි මේ ධර්මයේ දේශනා කරමින් ඒ අයට පිහිටක් තියෙනවනේ. ඒ ආර්ය ශ්‍රාවකයන්ට ඕන තරම් මේ උත්තරීතර ත්‍රිපිටක රත්නයම කියවුවහම මදි අමුතුවෙන් ආයේ පොතපත නැතත් අපි අර පහසුවට තව තව ඉතින් දහම් ව්‍යවස්ථාවන් හදලා දෙනවා. තව තවත් මේවත් මෙන්න මේ දහම් පත්‍රිකාවත් කියවන්න කියලා. එතකොට ඒ අයට තව තවත් මාර්ගයේ ඉක්මනින් වඩව ගන්න උපනිශ්‍රය සැලසෙන නිසා. නමුත් ඔබ කල්පනා කරලා බලන්න ජීවිතේ මොනතරම් භයානක අඩියක දින්නේ කියලා අර මිනිස්සු. මේ අය නම් සතර අපායේ නිදහස්. ආයි වැටෙන්නේ නැහැ කවදාවත් ඒ ගිනි ගොඩට. අර මිනිස්සයා නැඹුරු වෙලින්නේ සතර අපායට. කොයි වෙලාවක හරි අඩියල ඉස්සලා ගිය ගමන් වැටෙන්නේ වලට. එහෙනම් පින්වතුනි ඒ බඳු අසරණ මිනිස්යන්ට පිහිට වෙනවා නම් ඒ ධර්ම දාණය තමයි මේ විශ්වයේ තියෙන ශ්‍රේෂ්ඨතම ධර්ම දාණය. හොඳට මතක තියාගන්න. ඒ ධර්ම දාණය හා සමාන ධර්ම දාණයක් නැහැ. එතකොට ඒ ධර්ම දාණය පිහිටෙන් තමයි කවදා හරි දවසක ඒ කට්ටිය උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කරගන්නේ. මොකද අපි ලෞතර බුද්ධ වන්දනා පොතේ මුල ඉඳලා පෙළගස්සලා තියෙන ආමිෂයෙන් ප්‍රතිපත්තිය කරා යන ගමන. එහෙනම් ඒ අනුසාරයෙන් දුගතියෙන් නිදහස් වෙලා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබා ගන්න මිනිස්සෙට අපිට උපකාර කරන්න පුළුවන් නම් ඒ ධර්ම දාණය තරම් අග්‍ර ධර්ම දානයක් තවත් නැහැ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ අන්නේ ධර්ම දාණය තමයි මහත් ඉහළින් වර්ණනා කළේ. මහත් ඉහළින් වර්ණනා කළේ මොකද දැනටමත් ආලෝකයක් ඇතුළේ ඉන්න මිනිස්සෙට අපි ආලෝකයක් දෙන එක ලොකු ප්‍රබෝධයක් ඇති කරන කාරණයක් නොවෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලොකු වෙනසක් ඇති වෙන්නේ නැහැ එකෙන්. හැබැයි කට්ට කළුවරේ මහා ඝන අන්ධකාරයක ඉන්න මිනිසෙට පහනක් දැල්වලා දෙන එක තමයි මහත්ඵල මහානිසංස ක්‍රියාව වෙන්නේ. ඒ නිසා දැන් ওই කාරණාවේ ආනිසංස ඔය ආකාරව තවත් ඕන තරම් පෙන්වන්න පුළුවන්. කොච්චර පැහැදිලි කරත් ඔය මේ ධර්ම දාන තියෙන ආනිසංස. ලෞතර බුද්ධ වන්දනා
පොත මුද්‍රණය කර බෙදා හැරීමෙන් ඔබට ලැබෙන ආනිසංසය මේ ජීවිතයේදී පරිනිර්වාණය දක්වා ඔබ ඔසවන්න හේතු වෙන්න පුළුවන්. ඒ මහා පුණ්‍ය ශක්තිය ඔබව කිසිම ආයාසකින් තොරව නිවන් මඟ වඩා පූර්ණ කරගන්න අවශ්‍ය පරිසරය හදලා දෙන මහා පුණ්‍ය ශක්තියක් වෙන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඉක්මනින් නිවන් මඟ වඩා පූර්ණ කරගන්න නේද? ඔබ කියනවා මේ ජීවිතේ මේ ප්‍රශ්න තියෙනවා, අර ප්‍රශ්න තියෙනවා, මේ ප්‍රශ්න තියෙනවා, ධර්මාභෝධින මේ ප්‍රශ්න තියෙනවා, බණ අහන්න මේ ප්‍රශ්න තියෙනවා. මේ සියලු ප්‍රශ්න වලින් ඔබ නිදහස් කරනවා මේ අමා ධර්මයේ ප්‍රකට කිරීමෙන් ප්‍රචාරය කිරීමෙන් ලැබෙන ඒ ආනිසංසය පින්වතුනි. ඒ නිසා ඒ වැඩේ කොච්චර පෙන්ලා දුන්නත් මම මේ දකින්න දෙයක් කියන්නේ වහාරික පැත්තෙන් සමහර පින්වතුන් ඉන්න කනකටුවක් ගන්න නැහැ ඒක. ඒ නැති බැරිකම නිසා නෙමෙයි. කියන්නේ පොත් 100ක් 50ක් බෙදා හරින්න බැරිකම නිසා නෙමෙයි. උවමනාවක් නැතිකමයි මායයටම කන් දීගෙන ඉන්නේ හැමතිස්සෙම. ඒ කියන්නේ ඒ තුල මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා වැඩිලම නැහැ. අනුන් දෙන පොතක් හරි ආසාවෙන් අරන් කියවයි. හැබැයි Tamante පොත තමනුත් මේ වගේ පොතක් අනේ අසරණ මිනිසයන්ට බෙදා හැරිය යුතුයි නේද කියලා එහෙම සංකල්පනාවක් පහළ වෙන්නේ නැහැ. හැබැයි කතා කරන්නේ නිවන ගැන ධර්මයේ ගැන. එතකොට බලන්න ඕන ඔබත් ඒ චෝදනාවට ලක් වෙන කෙනෙක්ද කියලා. ලක් වෙනවා නම් පින්වතුනි මේ පෙන්වලා දෙන කිසිම දෙයක් මේ පෙන්වලා දෙන කිසිම දහම් කාරණාවක් කිසිම කෙනෙක්ගේ ප්‍රතිලාභය උදෙසා පෙන්වලා දෙන දහම් කාරණා නෙවෙයි. 100ට කෝටි වාරයක් ඔබේම සැනසීම උදෙසා පෙන්වා දෙන දහම් කාරණා. එහෙනම් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ඇතුලේ අපිට පෙන්වා දෙන ධර්මය මොකද්ද? මේ ධර්මය තමයි මොකද්ද? මෙන්න මේ විදිහට භාවිතය ඇතුලේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ප්‍රකට කරමින් ජීවත් වෙන්න කියන එකයි සුද්ධ සිංහලෙන් කියලා තියෙන්නේ. ඒක අර මෝඩ බමුණන්ට තේරෙන්නේ නැහැ, නිගණ්ඨයන්ට තේරෙන්නේ නැහැ. ඒ නිගණ්ඨ හිතුවේ පැත්තකට ගිහිල්ලා මෛත්‍රිය වඩනවා, පැත්තකට ගිහිල්ලා කරුණා මුදිතා උපේක්ෂා වඩනවා. අන්න නිගණ්ඨයන්ගේ ධර්මය. අන්න නිගණ්ඨයන්ගේ භාවනා. බුදු පියාණන් වහන්සේ දේශනා කරේ මොකද්ද? මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ප්‍රකට කරමින් තමන්ගේ ජීවිතය තුළ භාවිත කරමින් මෙන්න මේ බොජ්ජංග හතෙන් යුක්ත එහෙම නැත්නම් මේ අවබෝධය අංග හතෙන් යුක්තව ජීවත් වෙන්න අන්න ආර්ය ශ්‍රාවකයාගේ සතර බ්‍රහ්ම විහරණය. එහෙනම් ආර්ය ශ්‍රාවකයාගේ සතර බ්‍රහ්ම විහරණය කියලා කියන්නේ සප්ත බොජ්ජංග වලින් පරිබාහිර වෙච්ච ධර්මයක් නෙවෙයි. සප්ත බොජ්ජංගත් එක්කම වැඩෙන ධර්මයක් හොඳට මතක තියාගන්න. බොජ්ජංග වැඩෙන්නේ යම් මට්ටමකටද ඒ මට්ටමට ඔහුගේ මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂා වැඩෙනවා. බොජ්ජංග වැඩෙන්නේ නැත්නම් ඒ මට්ටමට ඔහුගේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාව සීමා වෙනවා. එහෙනම් අන්න එකයි බමුණන්ට දෙන්න බැරි උත්තරේ, නිගණ්ඨයන්ට දෙන්න බැරි උත්තරේ. ඔවුන් හිතන් හිටියේ ওই කාරණා දෙක වෙනම මෛත්‍රී වෙනම වඩන්න ඕන, බොජ්ජංග වෙනම වඩන්න ඕන කියලා. එහෙනම් ඒ දහම් ව්‍යාකරණය ඒ ආකාරයෙන් ඔබට වැටහෙන්නට ඇති. එහෙනම් ඔන්න ඔය අනුසාරයෙන් ධර්මීය ප්‍රකට කරනකොට ධර්මයේ දකින්නකොට මොකද්ද වෙන්නේ? අපට පුළුවන්කම ලැබෙනවා ක්‍රමානුකූලව මේ ව්‍යසනෙන් ගැලවිලා නිදහස් වෙලා යන්නට. එහෙනම් ආර්ය ශ්‍රාවකයෝ වශයෙන් ඔබ කල්පනා කරලා බලන්න ඔබ තුල මේ කියන මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා වැඩිලාද තියෙන අවබෝධයත් එක්ක. අවබෝධයත් එක්ක වැඩෙනවා නම් ඒ කියන්නේ ඔබ තුල නිවන් මඟ වැඩෙන කෙනෙක්. දැන් මේ සප්ත විසුද්ධියක් අපි ඉස්සරහට දේශනා සප්ත විසුද්ධිය ගැන රතවිනිද සූත්‍රය ඇසුරෙන් ඒ සප්ත විසුද්ධියේ තියෙනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා විශේෂ විසුද්ධියක් ඥාන දර්ශනයක්. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ තමන් මේ මාර්ගේ ගමන් කරනවද නැද්ද? තමන් මාර්ගයේ ගමන් මග වැඩෙනවද නැද්ද කියලා දකින්න පුළුවන් විශේෂ ඥානයක් විසුද්ධියක්. එතකොට අන්නේ ඥානය ඔබ තුළ වැඩි. මේ දහම් කොටස හරියට අවබෝධ කරගත්තොත් එතකොට ඔබට පුළුවන් ඔබවම පරීක්ෂා කරන්න. දැන් සමහර අය අහනවානේ හැම වෙලාවෙම තමන්ගේ විවිධාකාර මාර්ගඵල පිළිබඳ මහා ප්‍රශ්නයක් තියෙනවා මාර්ගඵල පිළිබඳ. මේ මම ලද අවබෝධය හරි එකක්ද වැරදි එකක්ද? මේ එහෙම නැත්නම් මට හාමුදුරනේ ධර්මය අවබෝධ වෙලා තියෙන්නේ නැද්ද කියලා මෙන්න මෙහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ ප්‍රශ්න එකකටවත් අනුන්ගෙන් උත්තර බලාපොරොත්තු වෙන්න එපා. ඔබටම පුළුවන් ප්‍රශ්න වලට උත්තර හොයාගන්න. දැන් මේ කිව්ව ගති ලක්ෂණ ඔබ තුල තියෙනවද? මේ කිව්ව ලෝකෝත්තර මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ඔබ තුල හටගෙන තියෙන්නේ. ඔබට දැනෙනවද ඒක මොහොතින් මොහොත වැඩෙනවා? ඔබට දැනෙනවද ඔබගේ හදවත පුළුල් වෙනවා කියලා එන්නේ? ඔබට දැනෙනවද ඔබගේ මනස විවෘත වෙනවා කියලා එන්නේ? ඔබට දැනෙනවද ඔබ එන්නේ අවංක වෙනවා කියලා? අන්න එහෙනම් ඔබේ මාර්ගය වැඩෙනවා. එහෙනම් ඒ අය තුල මෙන්න මේ උතුම් බ්‍රහ්ම විහරණ ගුණ පිහිටනවා. එහෙනම් අන්න ඒ බ්‍රහ්ම විහරණ ගුණය තුල පිහිටාගෙන සම්බුද්ධ ශාසනය නම් වූ සබ්බපාපසකරණං කුසල සුපසම්පදා සචිත්ත පරියෝධපන ඔන්න ඔය කිව්ව බුද්ධ ශාසනය ඉති වෙනවා. එහෙනම් ඒ සතර බ්‍රහ්ම විහරණ ගුණයත් එක්කම ඒ පුද්ගලයා
උපරිම වශයෙන් පාපයෙන් නිදහස් වෙනවා. දස අකුසලයෙන්ම ගැලවෙනවා. ඊළඟට මොහොතක් පාසා අවිජ්ජා තෘෂ්ණාව ප්‍රහාණයටපත් කරනවා. ඒ වගේම මොහොතක් පාසා චිත්ත සංතානයේ দমনය කරනවා. අන්න ඒතාන බුද්ධාන ශාසනං අන්න බුදු මෙදුර අන්න බුද්ධ ශාසනයේදී වෙනවා ඒ උතුම් වූ සතර බ්‍රහ්ම විහරණ මත පිහිටාගෙන. එහෙනම් පින්වතුනි ඒ බුද්ධ මන්දිරයේ තියෙන ඔබේ පිරිසුදු ප්‍රඥාව තුලයි. ඒ බුද්ධ මන්දිරය ඉදි වෙන්නේ ඔබේම ඒ පිරිසුදු ප්‍රඥා චිත්තය තුලයි. එහෙනම් අන්නේ බුද්ධ මන්දිරය ඉදි කළා නම් ලෝකේ බුද්ධ මන්දිරය ඉදි කලේ නැසත් කමක් නැහැ. හැබැයි ඇතුළාන්තයේ බුද්ධ මන්දිරය ඉදි වෙලා නැත්තම් ලෝකේ බුද්ධ මන්දිර කොච්චර ඉදි කළත් ඔබ නිවනට නම් නෙවෙයි යන්නේ සුගතියටයි යන්නේ. එළියේ බුද්ධ මන්දිර පිහිකරන්න ඉස්සෙල්ලා පිහිටවන්න ඉස්සෙල්ලා ඇතුළාන්තයේ බුද්ධ මන්දිරය නිර්මාණය කරගෙන ඉන්න ඕන අපි. ඇතුළාන්තයේ බුද්ධ මන්දිරේ නැත්නම් අපි එළියේ කොච්චර බුද්ධ මන්දිර හැදුවත් ඒ කරපු හොඳ වැඩේට හොඳ විපාකයක් ලැබිලා සුගතියට යනවා දිව්‍ය මාලික පහළ වෙයි. ඒ ඇරෙන්න ශාන්තියක් සැපතක් නම් හම්බ වෙන්නේ නැහැ කවදාවත්. ඒකේ සදාතනික සැපතක් නැහැ. කාම සැපත හම්බ වෙයි ඇති වෙනකම්. ඒ කාම සැපත කියලා කියන්නේම 10ක් කියලා ඔබ දන්නවනේ. දැවිලි. එක මොහොතක රාගයෙන් දැවි ඉඳි. තව වෙලාවකට ද්වේෂයෙන් දැවි ඉඳි. තව වෙලාවකට මෝහයෙන් දැවි ඉඳි. එච්චරයි. එනිසා පින්වතුනි ඇතුළාන්ත බුද්ධ මන්දිරය ඉදි කරගන්න හැටි දැන් ඔබ දැක්කා. කොහොමද ඇතුළාන්ත බුද්ධ මන්දිරය ඉති වෙන්නේ? ඇතුළාන්ත පිහිටිය ආධ්‍යාත්මයේ පිහිටිය මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ නිසායි. හොඳයි එහෙනම් දැන් අපි ඒ අනුසාරයෙන් ඒ ධර්මයේ ව්‍යාකරණය දැනගත්තා.